අයිබන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේ සමගිනි ඔබ කී සිටින්නේ. උදන්නා මේ දිනවල දේශපාලනය ගත්තොත් අපේ රටේ ඉතාමත් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකම රට ඇතුලේ තියෙන අර්බුදකාරී තත්ත්වයන් ගණනාවක්ම ඉස්මතු වෙලා තියෙනවා. ආර්ථිකය පිළිබඳව ගත්තත් අර්බුද රැසකට මුහුණ දීලා ඉන්න මොහොතක්. කොරෝනා උවදුර කෙමෙන් අඩු වෙගෙන යද්දීත් අපේ රටේ ආර්ථික අර්බුදය එන්න උස්සන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම තෙල් පිළිබඳව ගත්තත් අර්බුදකාරී තත්ත්වයක්. ඒකම විදුලිය පැත්තෙන් ගත්තත් ගෑස් පැත්තෙන් ගත්තත් අර්බුදකාරී රැසකට මුහුණ දීලා තියෙනවා. භාණ්ඩ මිල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පවා ඉහළ යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ලෝක ආර්ථිකය ගත්තත් ඉතාමත් දැඩි අර්බුදකාරී තත්ත්වයක් තුල තමයි මේ වෙනකොට ලෝකෙත් පවතින්නේ අපේ රටත් පවතින්නේ එවන් වූ තත්ත්වයක. විසඳුම් හොයන්න ආණ්ඩුව පැත්තෙන් විශාල මහන්සියක් දරනවා. අද වෙනකොට ඉන්දියානු රජයනුත් අපට විශාල ණය ආධාරයකුත් ලැබිලා තියෙනවා. මේ ණය මතින් ඉස්සරහට යන රටක් හැටියට අපිට තව තවත් ණය වෙබි ඉස්සරහට යනවා වගේම ඒවට මුහුණ දීලා අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් වැඩ කොටසකුත් වැඩ රාජකාරී රැසකුත් තියෙනවා. මොන ආකාරයෙන්ද මේ සියලු කරුණු කාරණා කළමනාකරණය කරගන්නේ කියන එක ප්‍රශ්නයත් ඉතාමත්ම දැඩිව තියෙනවා. ඒකම එළඹෙන 23 වෙනිදා සර්වපාක්ෂික සමුළුවක් ජනාධිපතිතුමා විසින් කැඳවලා තියෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරලා තියෙනවා මේ සර්වපාක්ෂික සමුළුව සඳහා ආර්ථිකය ගොඩනගන්න සහ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයන් සාකච්ඡා කරලා එක විසඳුමකට එක මගකට එන්න කියන තේමාවෙන් තමයි මේ සර්වපාක්ෂික සමුළුවත් කැඳවලා තියෙන්නේ. අපි ඉදිරියේදී බැලිය හැකි සර්වපාක්ෂික සමුළුව මොන ආකාරයෙන්ද එන නොයන අය කවුද කියලා අදහස් උදහස් මොනවාද කියලාත් අපිට දැනගන්න දැකගන්න පුළුවන් වෙයි. මේ කතාබහ අතරතුර තවත් දේශපාලනයේ උණුසුම් වෙන කතාබහකුත් ඇති වෙලා තියෙනවා. ඒ තමයි ජාතික ආණ්ඩුවක් පිළිබඳව. මම හිතන්නේ මේ පිළිබඳව යම් එළියට ආවේ එහෙම නැත්නම් කතාපාට ලක් වෙන්න මාතෘකාවක් බවට පත් වුණේ එක්සත් ජාතික පක්ෂයේ නායක වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ පිළිබඳව යම් ඉඟියක් දීලා තිබ්බා. මේ අවස්ථාවේදී ජාතික ආණ්ඩුවකට ගිහිල්ලා මේ රටේ ප්‍රශ්න විසඳන්න පොදු එකඟතාවයකට මේ අවශ්‍යතාවයක් පිළිබඳව යම් ඉඟියක් දීලා තිබ්බා. ඇත්තටම මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් අවශ්‍යද? මේ මොහොතේ මේ ප්‍රශ්නවලට විසඳුම ජාතික ආණ්ඩුවක්ද? ජාතික ආණ්ඩුවකින් මේ රටේ තියෙන සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් ඒක යම් දේශපාලන උවමනාවක් විතරද? මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව තමයි තුලාව දේශපාලන සංවාදයෙන් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි තුලාව දේශපාලන මේ වේදිකාව මාසයකට එක සතියක් වෙන් කරලා තියෙන්නේ තරුණ ක්‍රියාකාරීන් වෙනුවෙන්. තරුණ දේශපාලන ක්‍රියාකාරීන් වෙනුවෙන් අපි හැම මාසෙම එක සතියක් වෙන් කරනවා. මොකද පෙනෙන දේශපාලනයට වඩාත් නොපෙනෙන දේශපාලනයේ මහා දැවැන්ත වැඩ කොටසක් කරන ක්‍රියාකාරීන් තමයි තරුණ මේ දේශපාලනඥයන්. හැම පක්ෂයකම හැම දේශපාලන බලවේගයකම තරුණ ක්‍රියාකාරීන් ඉතාමත් දැඩි වෙහසක් ගන්නවා ආණ්ඩු පිහිටවන්න ආණ්ඩු පෙරලන්න මේ සියලු කරුණු කාරණාත් එක්ක. ඒ නිසා අද අපි මාතෘකාව කරගත්තේ රට ගොඩ ගන්න එකම විසඳුම ජාතික ආණ්ඩුව. මේ මාතෘකාව වර අපිට බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. රටේ ආර්ථිකය, රටේ වත්මන් තත්ත්වය, සර්වපාක්ෂික සමුළුව පිළිබඳවත් තරුණයන්ට අද මොකද වෙලා තියෙන්නේ පිළිබඳවත් මේ තුලාව දේශපාලන සංවාදයෙන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි තුලාව දේශපාලන සංවාදයට අද ආරාධනා කරා සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් නීතිඥ රන්ද වැලියන්ගේ මහත්මයාට අයිබෝන් ඔබතුමාට. ඒකම සමාජවාදී තරුණ සංගමය ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එරංග ගුණසේකර මහත්මයාට අයිබෝන් ඔබතුමාට. ඒකම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොදුජන තරුණ පෙරමුණේ හේමන්ත ශ්‍රීලාල් මහත්මයාට අයිබෝන් ඔබතුමාට. ඒකම ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සංජීව කරුණාරත්න මහත්මයාට අයිබෝන් ඔබතුමාට. මම හිතන්නේ සියල්ලෝම තරුණ ක්‍රියාකාරීන්. මගෙත් එක්ක බැලුවම සියල්ලම මල්ලිලා තමයි අද ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දේශපාලනේ හොඳ අයියලා වගේ වැඩ කරන පිරිස. මේ තත්ත්වය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට පළවෙනි වටේදී විනාඩි 6ක කාලයකුත්, දෙවෙනි වටේදී විනාඩි 8ක කාලයකුත්, තුන්වෙනි වටේදී යලි විනාඩි 6ක කාලයකුත් ලැබෙනවා. දෙවෙනි වටේදී තමුන්නාසලාට පුළුවන් ප්‍රශ්න කරන්න. තමුන්නාසලාගේ ඇති වෙන ගැටලු පිළිබඳව කෙටියෙන් ප්‍රශ්න කරනවා නම්, කෙටියෙන් පිළිතුරු දෙනවා නම් අපිට කාල වේලාව කළමනාකරණය කරගන්න පුළුවන්. එරන්ද වැලියන්ගේ මම ඔබතුමාගෙම පටන් ගන්න කැමතියි. දැන් සමගි ජන බලවේගය ඔබතුමා නියෝජනය කරන්නේ මේ රටේ ප්‍රධාන විපක්ෂය. ඊටත් කලින් එක්සත් ජාතික පක්ෂය ඔබතුමා නියෝජනය කර ඔබතුමා තරුණ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා හැටියටත්
කටයුතු කරා. මේ අපි අද මේ මාතෘකාව ගත්තොත් ජාතික ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවක් කියන සංකල්පය මම හිතන්නේ අපේ රටට ජාතික ආණ්ඩු කියන එක පිළිබඳව ලොකු අත්දැකීම් නැහැ. හැබැයි යහපාලන ආණ්ඩුව කාලේදී යම් ජාතික ආණ්ඩුවක යම් හුරුවක් වගේ දෙයක්ත් දැක්කා. හැබැයි ඔබතුමා තරුණයෙක් හැටියට තරුණ දේශපාලන ක්‍රියාකාරකයෙක් හැටියට මේ රටේ පවතින වත්මන් තත්ත්වයක් එක්ක මේ පවතින අර්බුදකාරී වටපිටාවත් එක්ක ඔබතුමා හිතන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ දීලා තියෙන ඉඟිය ඒ කියන්නේ ජාතික ආණ්ඩුවකට යෑම මේ වෙලාවේ එකම විසඳුමක්ද? මුලින්ම මම ITN මාධ්‍ය ජාලයට ස්තුතිවන්ත වෙනවා තරුණ කණ්ඩායමකට රටේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජාතික ආණ්ඩුවක්ද මේ වෙලාවේ අවශ්‍යද කියලා මගෙන් ඇහුවොත් මට ඍජුව දෙන්න තියෙන පිළිතුර තමයි මේ වෙලාවේ අපිට අවශ්‍ය වෙන්නේ ජාතික ආණ්ඩු නෙමෙයි ජාතික ප්‍රතිපත්ති. අපේ රටේ මේ වනතෙක් ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති නොමැතිවීම නිසා තමයි අද අපේ රටට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් දුන්නා. ඒ වගේම ප්‍රාදේශ සභා හා නගර සභා වලින් 90%ක බලතල තියෙනවා. ඒ වගේම පළාත් සභාවල ආණ්ඩුකාරවරු ඉන්නේ ආණ්ඩුවට. ඒ බලතල මදි නිසා 20 වෙනි සංශෝධනය ගෙනහලා තවත් බලතල ලබා ගත්තා. දැන් මේ බලතලත් එක්ක මේ ආණ්ඩු කරලා තියෙනවා මේ රටේ අවුරුදු 2කමාරකට වැඩි කාලයක්. හැබැයි දැන් මේ අවුරුදු 2කමාරකට පස්සේ අපිටත් ඇහෙනවා ආණ්ඩුවෙන් හා සමහර තැන්වලින් ජාතික ආණ්ඩුව කියන කසුකුසුවක්. ඒකෙන් අපිට පැහැදිලිවම පේන දේ තමයි මෙච්චර බලය තියාගෙනත් ආණ්ඩුවට තවදුරටත් රට කරන්න බෑ. ඒ කියන්නේ ආණ්ඩුවේ පරිපාලනයේ දුර්වලයි ආණ්ඩුව ගන්න තීන්දුව తీරන වැරදි. මම හිතන්නේ මේකට හොඳම උදාහරණය තමයි ප්‍රධාන විපක්ෂයේ හැටියට සමගි ජන බලවේගයේ හැටියට පසුගිය අඟහරුවාදා අපි ආණ්ඩු විරෝධී ජනතා පෙළපාලියක් පැවැත්තුවා. ජන ගංගාවක් එතෙන්ට ගැලුවා. ඒක පුදුම වෙන කාරණයක් නෙමෙයි. මොකද රටේ මහ ජනතාවගෙන් බහුතරයක් මේ වෙනට ඉන්නේ මහපාරේ. එක්කෝ ගෑස් පෝලිං වල, එහෙම නැත්නම් කිරිපිටි පෝලිං වල, එහෙම නැත්නම් සිමෙන්ති පෝලිං වල, එහෙම නැත්නම් තෙල් පෝලිං වල, එහෙම නැත්නම් රට දාලා යන්න પાස්පෝර්ට් හදාගන්න පෝලිං වල. ඒ නිසා මේ පෝලිං වල ඉන්න ජනතාව පෝලිමේ ඇවිල්ලා ආණ්ඩුවට විරෝධතාවය දක්වන එක මම හිතන්නේ මැජික් එකක් නෙමෙයි. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ මහපාරට වැටලා ඉන්න ජනතාව පාරෙන් අයින් කරන්න මේ ආණ්ඩුව කිසිම දෙයක් කරන්නේ නැහැ. ඇත්තරම මේ රටේ මේ වෙලාවේ තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි ආර්ථික අර්බුදය. ඒකේ තියෙන භයානකම දේ තමයි මේ වෙලාවේ මේ රටේ ඩොලර් නැහැ. හැබැයි පසුගිය ආණ්ඩුවලදී යම් යම් ගැටලු තිබ්බා. හැබැයි ආර්ථිකය මේ තරම් බරපතල ඛේදවාචකයට ලක් වෙන්න ප්‍රධානම හේතුව මේ ආණ්ඩුවේ අදූරදර්ශී ආර්ථික පරිපාලනය, ආර්ථික කළමනාකරණය. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම විපක්ෂය ඇතුළු මේ රටේ දැනුගත් මිනිස්සු බහුතරයක් කිව්වා 2020 මුල සිටම මේ ඩොලරය පාවෙන්න දෙන්න කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. හැබැයි ඇහුවේ නැහැ. අද මොකද්ද වෙලා තියෙන්නේ? එදා ඩොලර් එක පාවෙන්න දුන්නා නම් 210න් 15 වෙනි නවතින තිබ්බ ඩොලර් එක අද 275 වෙලා. කළු කඩේ 290 වෙලා. හැබැයි ගැටලුව තියෙන්නේ 275ටවත් ගන්න ඩොලර් බැංකුවේ නැහැ. ඒ නිසා මොකද්ද වෙන්නේ? රටේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් අපේ රටේ ව්‍යාපාරිකයන්ට කළු කඩෙන් ගන්න වෙනවා. හැබැයි දැන් කළු කඩේ අද වෙන විට 310ක් 15ක් වෙන ඩොලර් එකක්. එතකොට කළු කඩේ ව්‍යාපාරය මේ රටේ බැංකු පද්ධතියට වැඩිය වර්ධනය වෙලා තියෙනවා. අපි මුලින් කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ රටේ මේ තියෙන ණය නැවත ප්‍රතිව්‍යුහගත කරගන්න කියලා. මොකද ණය ගෙවන්න පුළුවන් හැකියාවක් අපිට නැහැ. හැබැයි ඒක ඇහුවේ නැහැ. අර පිළිකාව මුල් අවස්ථාවේදී අපිට අඳුරගත්තා නම් ඒකට බෙහෙත් කරන්න පුළුවන්. හැබැයි ඒක පැතිරෙන්න දීලා ඒකට බෙහෙත් කරන්න ගත්තොත් එහෙම ඒ පිළිකාව සුව කරන්න තියෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි. අද අපේ රටේ ආර්ථිකයටත් වෙලා තියෙන එවැනි තත්ත්වයක් තමයි. ඒකට හේතුව තමයි ආණ්ඩුව ගන්න ඕනේ තීන්දුව තියෙන හරි අවස්ථාවේ ගත්තේ නැහැ. අද ගෑස් නැතුව මිනිස්සු පොලිමේ ඉද්දි ගෑස් නැවුව ඇවිල්ලා වරායේ පොලිමේ ඉන්නවා. තෙල් නැතුව මිනිස්සු පෙට්‍රල් ෂෙඩ් වල පොලිමේ ඉද්දි අද තෙල් නැවුව ඇවිල්ලා වරායේ පොලිමේ ඉන්නවා. අද වෙන විට අපි දැක්ක මාධ්‍ය වලින් කියනවා කෝටි 14කට වැඩි මුදලක් ප්‍රමාද ගාස්තු හැටියට තෙල් හා ගෑස් වලට ගෙවන්න වෙනවා කියලා. ඒතකොට මේ බදු මුදල් මේ රටේ ජනතාවගේ මහජනයාගේ මුදල් නෙමෙයිද මේ විනාශ වෙන්නේ. ඒතකොට මේවා වැරදි ආර්ථික තීන්දුව తీරන නිසා නෙමෙයිද මේක වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුවේම හිටපු විමල් වීර වංශලා උදේ ගම්මන් පිල්ලා කියන්නේ මොකද්ද? අවලස්සන ඇමරිකානුව මේ රටේ ආර්ථිකය විනාශ කරනවා කියලා. ඒත් එක්කම ඔවුන් අපිට අද ප්‍රධාන වශයෙන් චෝදනා කරන දෙයක් තමයි මහ බැංකුවේ අධිපති අදිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා එක ආර්ථික න්‍යායක යනවා, බැසිල් රාජපක්ෂ මැතිතුමා තවත් ආර්ථික න්‍යායක යනවා.
මේ කාගේ ජීවිතද අමාරුයි දාන්නේ? මේ කොයි රටද අමාරුයි දාන්නේ? අපේ ජීවිත මේකෙන් විනාශ වෙන්නේ. ඒ නිසා අපි දැක්කා අපේ ගාමිල්ලෝ අපේ හිටපු අපේ කම්කරු ඇමතුමා නිමල් සිරිසාල් සිල්වා රුපියල් 30ක් ඩොලරයකට විදේශ ප්‍රේෂණයෙන් ලබා දෙන්න කියලා කැබිනට් පත්‍රය අනුමත කරගන්නවා. හැබැයි ඩොලරය සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා මහ බැංකුවේ වෙනත් තීන්දුව තීරණයක් ගන්නවා. අවසානයේ දැන් ඩොලරය 280ට 285ට ගිහිල්ලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාවට එනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසානයේ තීන්දුව තීරණ අරගෙන ඒ ගිවිසුම් වලට අස්සම් කරන්න යද්දී අස්සම් කරන්නේ මහ බැංකුවේ මුදල් අමාත්‍යාංශයයි. හැබැයි මහ බැංකුවේ අධිපතිවරයාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙන උදවිය මුණ ගැහෙන්නේ නැහැ. හම්බෙන්නේ ජනාධිපතිතුමයි බැසිල් ඇමතුමයි විතරයි. ඒතර මේ දෙකට බෙදීමේ අවසාන ප්‍රතිවිකාවක විඳින්න වෙන්නේ මේ රටේ ජනතාවට. දැන් ආර්ථිකයේ අර්බුදයට වැටලා තියෙන වෙලාවේ ආර්ථිකය සම්බන්ධයෙන් මුලින්ම කමිටුවක් දානවා. ඒකේ ඉන්නේ රාජපක්ෂවරු 3 දෙනෙක් හා සාමාන්‍යයෙන් ගණන් පාස්සක් නැති ඇමතිවරු මුලින්ම දාන්නේ. ඒ සම්බන්ධයෙන් රටේ මහජනතාව විරෝධය පානවා. ජනමාධ්‍ය තුළු මුහුණු පොතේ විරෝධය දානකොට අන්න ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෝ යම් දැනුමක් තියෙන කණ්ඩායමක් නැවත වතාවක් දානවා. ඒ අර කණ්ඩායමට උපදෙස් ලබා දෙන්නේ. ඉතින් මෙහෙම තමයි මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න යන්නේ. ඒත් එක්කම මම දන්නවා මේ සාකච්ඡාව යද්දි තව ටික වෙලාවකින් අපිට ප්‍රාථමික තර්ක හැටියට ඇහි රට වැහුවා පසුගිය ආණ්ඩුවේ වැරදි රුසියාව යුක්‍රේනයේ යුද්ධයක් යනවා මේ වගේ නිදහසට කාරණා දසදහස් ගණන් කියයි. හැබැයි මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලින් මිනිස්සුන්ව නිදහස් කරන්න මේ ආණ්ඩුව කරපු කිසිම දෙයක් නැහැ. ඒ වගේම තමයි වියත්මග කියලා කණ්ඩායමක් ඇවිල්ලා වියත්තු කියලා වෘත්තිකයෝ කියලා මේ රටට සෞභාග්‍ය ගේනවා කියලා තමයි මේ රටේ ජනතාව රැවට්ටුවේ. හැබැයි අද වෙන විට මේ රටේ මිනිස්සුන්ට සෞභාගයක්වත් ගන්න පුළුවන් තත්ත්වයක් මේ රටේ නැහැ. ඒත් එක්කම මම වැඩිදුරට මේ ආණ්ඩුවට බයින්න උත්සාහ කරන්නේ නැහැ. මොකද මේ ආණ්ඩුවට අපි උදව් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි වෙනත් ආණ්ඩු ගෙදර යවපු විදියට නෙමෙයි මේ රටේ මිනිස්සු මේ ආණ්ඩු ගෙදර යවන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව නිරුපද්දිතව ගෙදර යවන්න අපි අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි මම මේ කියන දේ පිළිගන්නේ නැත්නම් මම මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතුරුන්ට ආරාධනා කරනවා අර ගම සමග පිළිසඳරක් කියලා කරපු වැඩසටහන පුළුවන් නම් අලුත් සංකල්පයක් විදියට ගේන්න පෝලිං සමග පිළිසඳරක් කියලා. යන්න අවුවේ වේලෙන වැස්සේ තෙමෙන අර පෝලිං වල ඉන්න මිනිස්සු ගාවට එක්කයි යන මේ රටේ පළවෙනි පුරවැසියා ජනාධිපතිතුමාව ගිහිල්ලා ඒ මිනිස්සුත් එක්ක කතා කරන අවස්ථාව ලබා දෙන්න. එතකොට ඊයේ ජනාධිපතිතුමා ජාතිය ඇමතුවාම මේ ජාතිය අපේ රටේම ඉන්න ජාතිය ජනාධිපතිතුමා අමතන්නේ කොහොමද කියලා ජනාධිපතිතුමාටත් මේ ආණ්ඩුවටත් තේරුම් ගන්න පුළුවන්. ඒත් එක්කම ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ රාජපක්ෂ බවුල බූවල්ලෙක් වගේ මේ රටේ ආර්ථිකය ඇතුළු සියලුම අරමස්ථාන අල්ලගෙන ඉන්නේ. ඒකේ දුක් විඳින්නේ මේ රටේ ජනතාව. ඒ නිසා තවදුරටත් මේක ඉවසන්න බෑ. ඉවසන්න බැරි තැනකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා රාජපක්ෂවරුන් ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ ජනතාව තවදුරටත් තාඩන පීඩනවලට ලක් කරන්න එපා. බුද්ධිමතුන්ට විද්වතුන්ට ඇහුම්කන් දීලා මේ ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න කියලා. සංජීව කරුණාරත්න මහත්මයා ඔබතුමා පොදු ජන තරුණ පෙරමුණ නියෝජනය කරනවා. එම නැත්නම් වත්මන් ආණ්ඩුව ගේන්න මහ දැවැන්ත කැපකිරීම කොටසක් කරපු තරුණ පිරිසක් ඇටියට. දැන් මේ ප්‍රශ්නේ එක පැත්තකින් මේ අපි මාතෘකාව කරගත්ත ජාතික ආණ්ඩුවක් 69 ලක්ෂයක් ඡන්ද බලයක් 3න් 2ක පාර්ලිමේන්තු බලයක් මේ සියල්ල තියාගෙන අවුරුදු 2ක් ගෙවෙනකොට ඉතාමත් අසීරු තත්ත්වයකට මුහුණ දීලා ඉන්න ආණ්ඩුවක්. තරුණයෙක් හැටියට ආණ්ඩුව ගේන්න කැපකිරීම කරපු තරුණයෙක් හැටියට මේ ජාතික ආණ්ඩුවක් පිළිබඳව එන සංකල්පයත් එක්කම පේන්නේ ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයිද? ඔව් ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී සේවයට අද ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණට ලබා දුන්න අවස්ථාවට. සුධර්මන් මහත්මයා ඇත්ත වශයෙන්ම මේ රට අද මුහුණ දීලා තියෙන తত্ত্বය මේක මේ අහම්බුවකින් සිදු වුණ දෙයක් නැත්නම් සර්ප්‍රයිස් එකක් නෙමෙයි. මේ වර්තමානයේ අද අපි මේ ගෙවුම් ශේෂ හිඟයට මුහුණ දීලා තියෙන මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඊ타ත්ම කාලයක ඉඳලා මේ රටේ හිටපු ආර්ථික විද්‍යාඥයින් බුද්ධිමතුන් සියලුම මේ විද්වතුන් අදහස් ඉඟි පළ කරලා තිබුණා. එකම දේ උනේ මේ කොවිඩ් වසංගතය නිසා මේක මේ ප්‍රතිඵලය ඉක්මන් වුණා. ඒක තමයි ඇත්ත වශයෙන්ම සිද්ධ වුණේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම 1977 අපි මේ මොකද්ද අපේ ජනතාව පිට පටවපු ආර්ථික මොඩලය මේ නියෝලිබරල් ආර්ථික මොඩලය තුල අපි මේ ගෙවුම් ශේෂ අර්බුදයට එදා ඉඳලම මුහුණ දුන්නා. දැන් වැරදි ආර්ථික ප්‍රතිපත්තිය කියන එක අපේ හිටපු සභාපතිතුමා ප්‍රකාශ කරා. ඇත්ත වශයෙන්ම ඔබතුමත් එක්ක ඒ තැනදී මම විරෝධතාවයට යටත්ව එකඟයි. ඒ කියන්නේ
වැරදි ආර්ථික ප්‍රතිපත්ති නැත්තම් දුර්වල ආර්ථික ප්‍රතිපත්ති එතනින් පසු පත්විච්ච හැම රජයක්ම ක්‍රියාත්මක වුණා. අතුලත ක්‍රියාත්මක වුණා. මේකට උත්තරයක් හොයන්න අවශ්‍ය දේශපාලන අභිප්‍රාය political will එක කිසිම ආණ්ඩුවක් තුල මම තරුණයන් නියෝජනය කරන මේ කණ්ඩායමක් වශයෙන් මම දැක්කේ නැහැ. කියන්නේ උත්සාහයක් දැරුවා මම නැහැ කියන්නේ නැහැ. නමුත් ඒ political will එක දේශපාලන අභිප්‍රාය ඊට මද වශයෙන් තිබුණේ. දැන් අපි ගත්තොත් අපි ඡන්දයට ජනාධිපතිවරණයට සූදානම් වෙද්දී ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ හැටියට අපි මෙතුමම සඳහන් කරා ගම සමග පිළිසඳරක්. ගම සමග පිළිසඳරක් කියලා අපි මේක මේ ප්‍රශ්නය හොඳින් අවබෝධ කරගෙන සෞභාග්‍ය දැක්ම වැඩසටහන තුල අද ඒක සම්බන්ධයෙන් කුමන කතා කීවන මම විශ්වාස කරනවා ඒක ඊ타මත්ම බිම්මට්ටමේ දේශපාලනය නියෝජනය කරන ලියවිල්ලක්. ඒ කියන්නේ අපේ මේ රටේ ඉන්න විද්වතුන් උගතුන් වියතුන් සහ සියලුම සමාජ ස්තරයන් නියෝජනය කළ ලියවිල්ලක් තමයි අපි ඒකට නිර්මාණය කරේ. දැන් මම එතනින්ම වලට කරුණු දක්වනවා නම් දැන් අපි සෞභාග්‍ය දැක්ම මේ අපේ ප්‍රකාශනය තුලම අපි සඳහන් කරනවා ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් කියන එක. මේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකය කියන එක තුල අපි කියනවා සාර්වාර්ථික ප්‍රතිපත්ති රාමුව දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය සහ එදිනෙදා වියදම් සඳහා පසුගිය වර්ෂ 4 තුල වත්මන් පාලකයන් ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය 1948 දී නිදහස ලැබීමේ සිට 2014 දක්වා අපේ රට ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණයට සමාන වේ. මේ ණය උගුල නිසා රටේ සංවර්ධන කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය ණය පමණක් ලබා ගැනීමට මුල් කාලයේදී අපට සිදුවනු ඇත. කියන්නේ මේක තව වඩාත්ම සවිස්තරානුකූලව විස්තර වෙනවා. නමුත් මෙතනදී අපි සඳහන් කරන්නේ මේ ප්‍රශ්නේ අපි අවබෝධ කරගන්න හිටියා. මේක අපි දැනන් හිටපු දෙයක්. මේකට විසඳුම් හොයන්න අවශ්‍ය ප්‍රතිපත්ති සහ දේශපාලන අභිප්‍රාය political will එක අපේ නායකයන් තුල තිබුණා. නමුත් අපි මෙතුමා සඳහන් කරයි කියලා කිව්වට සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඉතින් යථාර්ථය සඳහන් කර යුතුයිනේ. අපි 2019 නොවැම්බර් මාසයේ අපේ ජනාධිපතිතුමා පත් වෙනවා. පත් වෙලා මාර්තු වෙනකොට කොවිඩ් වසංගතයක් එනවා. දැන් එතකොට මේක අපි බලාපොරොත්තු නොවිච්ච දෙයක්. මොකද අපේ සැලසුම් තුල මේ කොවිඩ් එක පුරෝකථනය කරලා තිබුණේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා අංශක 180කින් අපේ ආර්ථික ප්‍රතිපත්තිය නැවත මේ වෙනස් කරන්න. ඒ කියන්නේ අපි අවිනිශ්චිත අනාගතයක් සම්බන්ධයෙන් කටයුතු කරන්න. සියලුම වැඩ පැත්තකින් තියලා රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා ක්‍රියා කරන්න. රට වහනවද රට අරිනවද? මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා විපක්ෂයේ ඒ කාලය තුලත් කරේ රට වහන්න කියනවා. රට වහලා තියෙද්දි ඒකට විවේචන කරනවා. නමුත් අපි මේ තුල මේ தත්ත්වය කළමනාකරණය කරන මම විශ්වාස කරනවා කළ හැකිව තිබූ සියලුම දේ අපි කරා. නමුත් මේ தත්ත්වය තුලින් මිදෙන්න අදටත් ඒ රට වැසීම සහ ඒ කොවිඩ් වසංගතයේ පසුකම්පන අපිට දැනෙමින් පවතිනවා. ඉතින් මම මෙතෙන්දි සඳහන් කළ යුත්තේ මේ ගෙවුම් ශේෂ අර්බුදය කියන එකට විසඳුමක් හොයන්න ලෑස්ති වෙලා මේකට අවශ්‍ය මේ දේශපාලන අභිප්‍රාය සහ ආර්ථික මොඩලය නැවත නිර්වැදි කිරීමට අවශ්‍ය දේශපාලන ප්‍රවේශය ඇතුවයි අපි මේ බලයටපත් මේ ක්‍රියාත්මක කිරීමේදී අද වර්තමානයේ ඇති වෙලා තියෙන දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඊයේ ජනාධිපතිතුමා ජාතිය අමතමින් පිළිගත් අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් එතුමා රජයේ දත්ත ප්‍රකාශ කරමින් කිව්වා මෙන්න මෙතනයි අපි ඉන්නේ. මෙන්න මෙතනටයි අපි යන්න ඕන. මේ සඳහා තමයි අපි වැඩ කරන්නේ. මේ මාතෘකාව අදට අපේ ප්‍රස්තුත මාතෘකාවේ එක හරි අපූර්ව දෙයක් තියෙනවා. මේකට ප්‍රතියෝධක පක්ෂයක් නැහැ. ඔබතුමා වගේම අපිත් එකගයි. අපිට මේ අවස්ථාවේදී අවශ්‍ය යුනිටි ගවර්න්මන්ට් එකක් නෙමෙයි. ජාතික සැලසුමක් සහ ජාතික ප්‍රතිපත්තියක්. අපිට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක ඇතුවයි අපි බලයට ආවේ. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ඒකට. ඉතින් ඒක නිසා ඒක මෙතනින් එහාට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සභාපතිතුමාම පිළිගත්තා අවශ්‍ය දේශපාලන බලය සහ දේශපාලන ශක්තිය අපි ගාව තියෙනවා. නායකත්වය අපි ගාව තියෙනවා. දැන් මේ වෙලාවේ අපිට අවශ්‍ය ඒ සමග පෙළ ගැසෙන ජනතාවක්.
ඔබතුමා අවසන් කරනවා නම්. ඔව්. ඉතින් ඒක නිසා මට හොඳටම විශ්වාසයි අපේ රටේ ජනතාවට මේ අවස්ථාවේ මුහුණ දෙන කරුණු සම්බන්ධයෙන් මම ඇත්ත වශයෙන්ම ඒකට කනගාටු වෙනවා. නමුත් මම විශ්වාස කරනවා ඉදිරි කාලය තුල මෙයට නිවැරදි සහ අනාගතවාදී පිළිතුරක් අපේ රජෙන් ලැබෙන බව. රංග ගුණසේකර මහත්මයා දැන් ඔබතුමා සමාජවාදී තරුණ සංගම අපි පක්ෂයක් හැටියට ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරනවා. තරුණයෙක් හැටියට ක්‍රියාකාරකයෙක් හැටියට දැන් මේ වෙනකොට රට තුළ පැන නැගිලා තියෙන ප්‍රශ්න රැසක්ට අපි ජනතාවක් හැටියට රටක් හැටියට මුහුණ දීලා ඉන්නේ. ඒකම අපි විරෝධතා පෙළපාලි දැන් ගිය අඟහරුවාද අපි දැක්කා සමග ජන බලවේගය එවැනි වූ විරෝධතාවක් කොළඹට ජනතාව රැස් කරලා ආණ්ඩුවට විරුද්ධව ඒ කරපු විරෝධතාව. ඒකම මම හිතන්නේ හෙට දිනේදී ජනතා විමුක්ති පෙරමුණ හැටියට ජන බලවේගය හැටියට ඔබතුමන්ලත් විරෝධතාවයකට නිරත වෙනවා. මේ කරුණු කාරණාත් එක්ක තමයි මේ ජාතික ආණ්ඩුවක් පිළිබඳව යම් අදහසක් සංකල්පයක් මතුවලා තියෙන්නේ. ඒකම 23 වෙනිදා ජනාධිපතිතුමා ආරාධනා කරලා තියෙනවා සර්වපාක්ෂික සමුළුවකට. මොකක්ද දකින්නේ? එක පැත්තකින් මේ ජාතික ආණ්ඩුවක් කියන සංකල්පය මේ මොහොතේ රටකට අවශ්‍යතාවයක්ද? එහෙම නැත්නම් සර්වපාක්ෂික සමුළුවක් ඇඳවීම තුළ ඔබතුමාත් දන්නවා ඇති ඔබතුමාත් පක්ෂයේ ක්‍රියාකාරකයෙක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ හැටියට සර්වපාක්ෂික සමුළුවකට ගිහිල්ලා රටේ ප්‍රශ්න වලට එතනදී යෝජනා අදහස් දෙන්න ඔබතුමාලගේ සූදානමක් තියනවාද? එකක් සුධර්මන් ස්තුතිවන්ත වෙනවා තරුණ කණ්ඩායමකට අපිට මෙවැනි දේශපාලන සංවාදයක් කර ගැනීමට මේ ITN ආයතන ඇතුලේ එවැනි සංවාදයකට ඉඩ හදපු එක ගැන ඔබ අහපු ප්‍රශ්නේ ගත්තොත් එහෙම නිශ්චිතව දැන් එක පැත්තකින් ජාතික ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවක් වෙනවා අනිත් පැත්තෙන් සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන්න දින තීන්දුව වෙලා තියෙනවා. එතකොට සුධර්මන් දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් මේ දෙක කොහෙන්ද එන්නේ? කියන්නේ මේක එන්නේ දැන් අපිට පැහැදිලි දැන් රටේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මේ රටේ ජනතාව නම් එන්නේ අපිට කල්පනා කරන්න පුළුවන් දැන් මේ රටේ ජනතාව ඉල්ලපු ප්‍රශ්නයක්ද කියලා. නෑ එහෙම නෙමෙයි. රටේ ජනතාව කියන්නේ අනේ පවු නොදී දැන් මේ යන්න. මේක කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න. මිනිස්සු කියන්නේ අනේ යන්න කියලා. හැබැයි යන්න කියද්දි ආයි ආණ්ඩුව එක්ක ඉන්න යම් ඉන්න පාර්ශවයන් පැත්තෙන් දැන් සංවාදයක් ඉන්න පටන් ගන්න තියෙනවා. එක පැත්තකින් ජාතික ආණ්ඩුවක් අනිත් පැත්තෙන් සර්වපාක්ෂික එකතුවක් කරනවා කියලා. එතකොට ජාතික ආණ්ඩුව එන්නේ කොහෙන්ද? ඔබතුමා කිව්වා වගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කටින් තමයි රනිල් ජාතික ආණ්ඩුව පිළිබඳ සංවාදෙ එන්නේ. ඊළඟට සර්වපාක්ෂික සමුළුව පිළිබඳ සාකච්ඡා වෙන්නේ කවුද? අද මේ හිටපු ජනාධිපතිවරයා බවට පත් වෙලා හිටන මෛත්‍රීපාල මහත්තයාගේ පැත්තෙන් තමයි යෝජනාව වෙන්නේ. ඒතකොට මේ දෙන්නම කවුද? අද මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියලා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි පොහොට්ටුවේ පිටිපස්සේ කාමරයක ඉන්න කෙනා. ඒක නිසා තියෙන දේ තමයි ඒගොල්ලන්ට මේ දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ විශේෂයෙන්ම පොහොට්ටුව මේ දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට දීලා තියෙන බංකු. ඒගොල්ලන්ට සැප පුටු දීලා නැහැ. හරිද? ඒක නිසා මේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි සුධර්මන මෙතන තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට දීලා තියෙන්නේ මේ ඉඳ ගන්න නිකන් සාමාන්‍ය බංකුවක් දීලා තියෙන්නේ. ඒක නිසා බංකුවේ ඉඳගෙන ඉන්න බෑ හරියට. ඒ නිසා ඒගොල්ලන්ට සැප පුටු ඉල්ලනවා. හැබැයි සැප පුටු දෙන්නේ නැහැ. පොහොට් නැත්තම් ආණ්ඩුවෙන් දෙන්නේ නැහැ. පොහොට්ටුවෙන් දෙන්නේ නැහැ. හරිද? ඒක එතකොට ඒගොල්ලන්ගේ ඉන්න පවුලක් සහ ඉන්න කණ්ඩායමක් එක්ක භුක්ති විඳිනවා. ඒක නිසා දැන් මේ සංවාදේ තියෙන දේ තමයි අපිටත් සැප පුටුවක් දීපන්. හරිද? ඒ සැප පුටුවක් දෙනකන් තමයි ආයි මේ ජනතාවගේ ප්‍රශ්න ජාතික ආණ්ඩුව අරව මේව එන්නේ. ඒක නිසා මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි මේ ආයි නැවත එන්නේ. ආයි මේ අපිටත් කන්න අවස්ථාවක් දෙන්න කියන එක. ඊළඟට එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් එන්නේ මොකක්ද නේද? දැන් මේ දේශපාලන වශයෙන් පක්ෂයක් ලෙස ප්‍රතික්ෂේප වෙලා තියෙන තත්ත්වයක් ඇතුළේදී ආයි මේ මොකක් හරි වෙලා නැවතත් මේ ආණ්ඩුවට කියන්නේ ඇත්තටම ගත්තොත් එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ කියන ඩීල් කියලා කිව්වට ඇත්ත යාළුවා ඉන්නේ ඒගොල්ලන්ගේ ඇතුලේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ යම් දේශපාලන ක්‍රියාමාර්ගයක් තියෙනවා. මේ ආණ්ඩුව මේ වෙලාවේ අර්බුදයට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ දූෂණය, වංචාව, ඒ වගේම ආර්ථික ප්‍රතිපත්ති අවුරුදු 74ක් ඇතුලේ මේ කරපු ක්‍රියාවලියේ සමස්ත ප්‍රතිඵලය මේ රටේ ජනතාවට ආවට පස්සේ දැන් ඒකට උත්තර හොයමින් තියෙනවා. එක පැත්තකින් මේ ඇත්ත ප්‍රශ්නේ තෝරනවා වෙනුවට එක පැත්තකින් ජාතික ආණ්ඩුවක් තව පැත්තකින් සර්වපාක්ෂික සංවාද පිළිබඳ. අනිත් එක සුධර්මන් දැන් අපි දන්න දේ තමයි දැන් මීට ඉස්සෙල්ලා සර්වපාක්ෂික සමුළු තිබිලා තියෙනවා. ජාතික ආණ්ඩුව පිළිබඳ සාකච්ඡා ඇවිල්ලා තියෙනවා. දැන් ඒව මොකද්ද වෙලා තියෙන්නේ? ඒව නිකම්ම ගත්තොත් එහෙම නිකම් මාධ්‍ය සාකච්ඡාවක් විතරයි. හෝටලයක කට්ටිය එකතු වෙලා තේ එකක් බීලා කතා කරලා මීඩියා වලට වොයිස් කට් ටිකක් දීලා එනවා. ඔය ඇරෙන්න මෙතනින් එහාට වෙච්ච කිසි දෙයක් නැහැ. ඉතින් මම කියන්නේ ඊට වඩා ලේසි බැසිල් රාජපක්ෂ මහත්තයා වර්තමාන මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අඩුමතරම විපක්ෂයෙන් අහන ප්‍රශ්න ටිකට උත්තර දුන්නා. දැන් මේ වෙනතුරු මාස ගණනාවක් යනකම් රටේ මෙච්චර බරපතල අර්බුදයක් එනවා. කටක් හොල්ලන්නේ නැහැ බැසිල්
මේ අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඇවිත් ඒකට අදාළ කරන අදහස් දෙන්නේ නැහැ. ඒ තියෙන ප්‍රශ්නේ निराකරණය කරන්න අදාළ කරන උත්තර මොකක්වත් දෙන්නේ නැහැ. මුකුත් නැතුව සද්ද නොකර ඉන්න. එහෙම කියෙද්දි තමයි ආයි අනිත් පැත්තකට සර්වපාක්ෂික සමුළු පිළිබඳ සංවාදය එන්නේ. ඉතින් ඒක නිසා අපි පක්ෂයක් ලෙසත් විශේෂම තරුණ කණ්ඩායමක් ලෙසත් අපි දකින දේ තමයි කිසි ලෙසක මේක මේ තියෙන මේ මතුවලා තියෙන මහා ගිනි කන්දට කිසිසේත් උත්තරයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේක තවත් ආයි මේ ආණ්ඩුව රැකීම නැත්තම් මේ ආණ්ඩුවේ ක්‍රියාවලිය ජනතාවට යම් ප්‍රමාණයෙන් අයිසින් ගෑමට කරන තවත් උත්තරයක් ලෙස තමයි අපි කල්පනා කරන්නේ. ඒ නිසා පක්ෂයක් ලෙස විශේෂම ජාතික ජන බලවේග ජනතා විමුක්ති පෙරමුණත් අදහසක ඉන්න දේ තමයි ඔය තියෙන ජාතික සාකච්ඡාව නැත්තම් ඔය තියෙන මේ සංවාද කරගෙන යන්න. ඒක නිසා අපි ඒකට සම්බන්ධ වීම පිළිබඳ බලන්න වෙන්නේ මේකේ ක්‍රියාකලාපයන් මත පමණයි. එහෙම නැතුව නිකන් අපි ගිහිල්ලා අපේ අදහස් කියලා ඇති වැඩක් නැහැ. මොකද මේ ඉන්න නායකයෝ කිසි දෙයක් අහන්නේ නැහැ. මේ ඉන්න කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අඩුම තරමේ ආණ්ඩුවේ ඉන්න ටික ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුවේ മന്ത്രിවරු කියන දේවත් අහන්නේ නැත්තම් නිකන් බොරුවට කාමරයක මේ කට්ටියට එකතු වෙලා තව කියන දෙයක් අහයිද? ඒ මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා දැන් ජනාධිපතිතුමා දැන් මේ වෙලාවේ මොකද්ද කරමින් තියෙන්නේ? මේ රට ගිනි අරගෙන තියෙනවා. රටේ මිනිස්සු බනිනවා. කන්න විදිහක් නැහැ. බොන්න විදිහක් නැහැ. පෙට්‍රල් ටිකක් නැහැ. හරිද? බේට් ටිකක් නැහැ. අපි දන්නේ නැහැ හෙට මොකද්ද වෙන්නේ කියලා. දැන් මම තරුණයෙක් ලෙස මම දන්නේ නැහැ හෙට මොකද්ද වෙන්නේ කියලා. අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයෙක් දන්නේ හෙට මොකද්ද වෙන්නේ කියලා. හෙට පාරේ යන්න පුළුවන් වේද බැරි වේද කියලා. හෙට අපේ අම්මට බේට් ටික අරන් දෙන්න පුළුවන් වේද බැරි වේද කියලා අපි දන්නේ. එතනට රට අනිශ්චිත තත්ත්වයක් වෙලා තියෙනවා. හැබැයි ජනාධිපතිතුමා කරන්නේ ජනාධිපතිතුමා මේ වෙලාවේ මේ කෝච්චි වටේ රවුම් ගහනවා. කෝච්චි හදන විදිය බලනවා. හරිද? ජනාධිපතිතුමා මේ කිරි කර්මාන්ත ශාලාවකට ගිහලා යෝගට් හදන විදිය බලනවා. දැන් රටේ නායකයෙක් හරිද? යම් අංශු මාත්‍රයකවත් අඩුම තරමේ මේ නහරවල ලේ ගමන් කරනවනේ මොකද්ද කරන්න ඕනේ? මේ තියෙන ප්‍රශ්නෙට සජීව මැදිහත් වෙන්න එපා. ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙනවා වගේ අර පොඩි ළමයි වගේ මෙර්ග රවුන්ඩ් යනවා වගේ කෝච්චි වටේ යන්නත් කිරි කර්මාන්ත වටේ යන්නත් වෙන ලෝකෙක ඉන්නවා. මේ රට ගිනි අරගෙන මිනිස්සු ප්‍රශ්න 60ට හමාරක ඉන්නවා. හැබැයි ඒව ගැන සංවාද කිසි දෙයක් නැතුව තමන් හිතාගත්ත ලෝකෙක වැඩ කරමින් යනවා. ඉතින් ඒක නිසා අපි දකින්න දේ තමයි මේ ජාතික ආණ්ඩුවත් මේ සර්වපාක්ෂික සාකච්ඡාවත් කියලා කියන තවත් මේ රට තවත් අර්බුදයට යන තවත් මුදල් ප්‍රමාණයක් වියදම් කරන තවත් හොරා කෑමට මඟ පාදන මේ රට තවත් මෙතනින් එහාට තව අර්බුදයට යන ක්‍රියාමාර්ගයක් කරගෙන මේ රට මෙතනින් එහාට යන ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකින්නේ. ඒකට නිශ්චිත උත්තරේ තමයි මේ අවුරුදු 74ක සාපය වහාම වෙනස් කර ගැනීම සඳහා වෙච්ච තරුණයෝ විද්වතුන් සියලු දෙනා එකට එකතු කරගත්ත හරි පාරකට මේ රට ගෙනිය ගැනීම වෙනුවෙන් මැදිහත් වීම ඇරෙන්න වෙන උත්තරයක් නැහැ කියන එක තමයි අපි පක්ෂයක් ලෙස දකින්නේ. එහෙමන්ත ශ්‍රීලාල් මහත්මයා හෙට මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරි තත්ත්වයකට ඔබතුමන්ලා පත් කරපු ආණ්ඩුව නිසා ජනතාව පත් වෙලා තියෙනවා කියන එක චෝදනාවක් තියෙනවා. දැන් 69 ලක්ෂයක ඡන්ද බලයක් ලබා ගන්න 3/2ක පාර්ලිමේන්තු බලයක් ලබා ගන්න ඔබතුමන්ලා ඒ කරපු කාර්යභාරය මේ වෙනකොට වතුරේ ගිහිල්ලා කියලාද හිතෙන්නේ? එහෙම නැත්නම් ඔබතුමන්ලා හිතනවද මේ ඇති වෙලා තියෙන යෝජනා සර්වපාක්ෂික සම්මුලුවක් පිළිබඳ යෝජනාව එහෙම නැත්නම් ජාතික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව මේවා යථාර්ථවාදී වැඩද? මේවා එහෙම නැත්නම් රටේ ප්‍රශ්න විසඳන වැඩද? රටේ ප්‍රශ්න වහලා අර මාධ්‍ය සංදර්ශනයක් දාන වැඩපිළිවෙලක්ද? මොකක්ද තරුණයෙක් හැටියට තරුණ ක්‍රියාකාරීකෙක් හැටියට මේ වෙලාවේ රට ගැන ඔබතුමා දකින්නේ? ඔව් සුදර්ම අයියේ බොහොම ස්තුතිවන්ත වෙනවා අපි තරුණ පෙරමුණට අපිට ආරාධනා කරාට. ඔබතුමා ඇහුවා අපි කරපු කැපවීම වතුර ගිහිල්ලාද කියලා. වතුර ගිහිල්ලාද කියලා කියන්නේ කොහොමද? මොකද මේ අර්බුදය අපි මේ මොහොතේ තියෙන අර්බුදයක්. හැබැයි ඊට පෙර තිබිච්ච අර්බුදات එක්ක බලනකොට කිසිම ලෝක අර්බුදයක් නැති වෙලාවක අපේ රටේ කොච්චර අර්බුද තිබ්බත් හැබැයි දැන් ඒ අර්බුද නැහැ. දැන් තියෙන්නේ අපේ තියෙන ඩොලර් අර්බුදය. එහෙම නැතුව ගොවියට වී ටික විකුණ ගන්න බැරි අර්බුදයක් තියනවද? නැහැ. එහෙම අර්බුදයක් නැහැ. අපේ කොවිඩ් ප්‍රශ්නයට අර්බුදයක් තියනවද? නැහැ. එතකොට මේ තියෙන්නේ 1977න් පටන් ගත්ත අර විවෘත ආර්ථිකයත් එක්ක පටන් ගත්ත අර්බුදේ දැන් ගිහිල්ලා අර මේක හොඳටම උඩුදුවලා තියෙන්නේ. ඒක මිසක් මෙතන මේකට හැම රජයම වග කියන්න ඕනේ අඩු වැඩි වශයෙන්. මේක අපනායන ආනායන පරතරය වැඩි වෙලා. එතකොට ඒකත් එක්ක මේ තියෙන අර්බුදයත් එක්ක සංචාර කර්මාන්තයෙන් ලැබුණු ඩොලර් බිලියන 4ක් නැති වෙලා. ඊට පස්සේ අපිට විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් බිලියන 6ක් නැති වෙලා. එතකොට මේ හැම ආණ්ඩුවකටම වෙලා තියෙනවා ණය ගන්න. එතකොට ඒ අර්බුදය දැන් උග්‍ර වෙලා තියෙනවා. ණය ගන්න එක වැරදි කියන්නෙත් නැහැ, හරි කියන්නෙත් නැහැ. හැබැයි
අපි 2005 ආණ්ඩුව අරගෙන 90.6% තිබිච්ච රාජ්‍ය ණය දළදේශීය නිෂ්පාදනය 2014 වෙනකොට 72.3ට අඩු කරා. හැබැයි 2015 ආණ්ඩු මාරුවත් එක්ක 2019 වෙනකොට 86.8ට ඒක වැඩි කරා. එතකොට මේ අර්බුදය ඒ විතරක් නෙමෙයි. මෙතුමන්ලා අපි 2009 ඉඳලා 2014 වෙනකන් ජාත්‍යන්තර සර්වරි බැඳුම් කර එකතුවම තියෙන්නේ ඩොලර් මිලියන 500යි 5000යි. හැබැයි 2015 ඉඳලා 2019 වෙනකන් එකතුව ඩොලර් 12050ක් වෙලා තියෙනවා. එතකොට මේ සියලු බැඳුම් කර ගෙවන්න වෙලා තියෙන්නේ මේ මොහොතේ. අපි ජනවාරි 28 ඩොලර් මිලියන 500ක් ගෙව්වා. ඒ වගේ මේ ගත්ත 12050ම මේ අවුරුදු සීමිත කාලයක් ඇතුළතදී ගෙවන්න සිදු වෙලා තියෙනවා. මොකද මේ රටකින් ගන්න ණය වගේ නෙමෙයි මේවා සෙවරි බැඳුම් කර මේවා ගෙවන්න ඕනේ සීමිත කාලයකට ලැබෙන්නේ. හැබැයි ඔබතුමා දන්නවද 2020 2021 අතරේ අපි කිසිම සෙවරි බැඳුම් කරයක් අරගෙන නැහැ. අපිට තිබ්බ බැඳුම් කර අරගෙන මේ අර්බුදය විසඳන්න. එහෙම අරගත්තා නම් මේක අනාගත පරම්පරාවට යනවා. අපිට මේක දේශපාලන අවාසියක් වෙන්නේ නැති මේ අර්බුදය එන්නේ. හැබැයි මේක අපි අනාගත පරම්පරාවට අරන් යන්න එපා කියන මතයේ ඉන්නවා. අපේ ආණ්ඩුවක් වශයෙන් අපි පක්ෂයක් විසින් මේකේ අපි ඉන්නවා. එතකොට මේකට දේශපාලන උත්තරයක්ද තියෙන්නේ. ඒකනේ ජාතික ආණ්ඩුවක්ද කියලානේ අහන්නේ. මේකට මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම දේශපාලන විසඳුමක්. මොකද මිනිස්සු දන්නවා දේශපාලන විසඳුමක් ලැබුණා කියලා හෙට ඩොලර් එන්නෙත් නැහැ. තෙල් මිල අඩු වෙන්නෙත් නැහැ. රුසියාව යුක්‍රේනයට ගහන එක නවත්තන්නෙත් නැහැ. ඒ වගේම අර කවුද නායකයෙක් කිව්වා වගේ රටවල් තුනකින් අපිට තෙල් දෙන්නෙත් නැහැ කියලා ඒක දන්නවා. මොකෝ බොරුවක් කියලා හොඳ ආකාරම දන්නවා. ඒක නිසා පොදු ජන තරුණ පෙරමුණ විදියට අපි මොකද්ද හිතන්නේ? එහෙනම් මේ අර්බුදයට මොකද්ද කළ යුත්තේ? අපි කළ යුත්තේ මේ මතවාදීය වෙනසක්. මොකද අපි අද ඩොලර් කීයක් වියදම් කරනවද? අපි ඩොලර් කීයක් රටට ගේනවද කියලා Taman දැනගන්න ඕනේ. එහෙම නැතුව අපි හැමදාම අවුරුදු 73කට බැන ඉඳලා ආයෙ තව අවුරුදු 73කිනුත් බනි අපරාධේ අවුරුදු 146ක් මේ රට කෑවා කියලා. අපි ගැන මතවාදයක් එදෙන්න ඕනේ. අපි ඊළඟට ඩොලර් ගේන්න පුළුවන් කොහොමද කියලා තරුණයන් අතර මතවාදයක් ඇති කරන්න ඕනේ. මේ රටට සල්ලි හම්බ කරන්න විදි තියෙනවා. හැබැයි එහෙම නැතුව අපි හැමදාම විරෝධතාවද ඒවා තියලා මේ තියෙන ශ්‍රමය විනාශ කරලා එහෙම කරලා මේ රට කොට ගන්න පුළුවන්ද? එතකොට මේ රජයේ රැකියාව තියෙන මතෙන් නැති වෙන්න ඕනේ. අපි රැකියාව උත්පාදනය කරන ආර්ථිකයකට එන්න ඕනේ. එතකොට තරුණයෙක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ රැකියාව උත්පාදන ආර්ථිකයක් කරගන්න. නැතුව මේ හැමදාම යපුම් මානසිකත්වයෙන් ඉන්න ආධාර මානසිකත්වයෙන් ඉන්න එහෙම ආර්ථිකයක් ගොඩනගලා නැහැ. ඔබතුමාලා දන්නවා මේ ටිකට අපි මේ ආණ්ඩුව ආරම් අවුරුදු 2කමාරට කෘෂිකර්මය ව්‍යවසායකයන් ඇති කිරීම ඒ ශ්‍රේෂ්ඨ වලින් ඊට පස්සේ විදේශ විනිමය ගේන ක්‍රම වලින් ඒ හැම එකටම අපි විශේෂ ප්‍රමුඛ ස්ථානය දීලා තියෙනවා. ඉස්සර වගේ ටකරම් බෙදන්න පුටු බෙදන්න නෙමෙයි මේ ගමන අයවැයෙන් මුදල් වෙන් කරේ. 140%ක්ම යොදලා තියෙන්නේ මේ ගමට යන මුදල් වලින් ව්‍යවසායකයන් බිහි කරන්න. අද ගමේ ගිහිල්ලා බලන්න ව්‍යවසායකයන්ම හොය ඒ අපේ නිලධාරීන් ගිහිල්ලා කියනවා ඔයාලා ව්‍යවසායකයෙක් වෙන්න ඔයාලා රජයේ රොකියාවක් කරනවට පෞද්ගලික රැකියාවක් කරනවට වඩා වැඩි ආදායමක් ඔබතුමාට ගන්න පුළුවන්. මේ වගේ විදේශ විනිමය ගේන්න පුළුවන්. ඒ වගේ රටට අවශ්‍ය කරන නියම ආර්ථික ප්‍රතිපත්තියක් එක්ක අපි මේ යන ගමන තියෙන්නේ. අවුරුදු 2කමාරයි තාම ඇවිල්ලා. ඒවැ ප්‍රතිඵල එන්න තව අවුරුද්දක් එකමාරක් යයි. තව විනාඩි කාලයක් තියෙනවා. මේ අර්බුදය දීර්ඝ කාලීන අර්බුදයක් නෙමෙයි. ඒක විශ්වාසයි. මොකද අපේ දැක්මක් තියෙන නායකයෙක් ඉන්නවා. ඒ වෙනුවෙන් වැඩ කරන නායකයෝ ඉන්නවා. ඒ වෙනුවෙන් වැඩ කරනවා. එතකොට ඒකත් සමග මේ අපේ මතය තමා මේ අර්බුදයට දේශපාලන විසඳුමක් නැහැ. ආකල්පමය වෙනසක් ඇති කරලා රටේම හැමෝම තමන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරගන්න ඕනි කියන මතය තමා අපේ ඉන්නේ. මේ තමයි තරුණ ක්‍රියාකාරීන්ගේ අදහස මතය. අපි තුලාව දේශපාලන සංවාදයේ සමගින් එකතු වෙලා ඉන්නේ රට ගොඩ ගන්න එකම විසඳුම ජාතික ආණ්ඩුවක්ද. මේ හරහා තියෙන ප්‍රශ්න ගණනාවක් පිළිබඳවයි අප සාකච්ඡා කරමින් සිටින්නේ. අද වේදිකාව තුලාව දේශපාලන සංවාද වේදිකාව සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයන්ට. ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙනවා.
ඔබ නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් රට ගොඩනගන්න එකම විසඳුම ජාතික ආණ්ඩුවක්ද? එහෙම නැත්නම් ඉදිරිපත් වෙලා තියෙන සර්වපාක්ෂික සමුළුවද? මේ ප්‍රශ්න මොන ආකාරයෙන්ද විසඳගන්නේ? අද තුලාව දේශපාලන සංවාදයෙන් අපි සාකච්ඡා කරන්නේ තරුණ ක්‍රියාකාරීන් සමග. හෙට පාර්ලිමේන්තුවට යන්න ඉන්න, හෙට රට බාර ගන්න ඉන්න, හෙට රටේ අනාගතය හදන්න ඉන්න, රටේ ආර්ථිකය ගොඩනගන්න ඉන්න තරුණ පරම්පරාවේ අදහස තමයි අද තුලාව දේශපාලන සංවාදයෙන් අපි විවෘතව ඔවුන්ට කියන්න අවස්ථාව වෙලාව දීලා තියෙන්නේ. නීතිඥ රන්ද වැලියන්ගේ දැන් ඔබතුමා මූලික වශයෙන්ම කිව්වා මේක ප්‍රතිපත්තිමයම වෙනසක් අවශ්‍යයි. ඒ කියන්නේ අපේ රටට නැත්තේ යම් කිසි ආකාරයකින් මේ ප්‍රතිපත්තිය තමයි යන්නේ ආර්ථිකයට, අධ්‍යාපනයට, හැම දෙයකම. එක එහෙම හදන්න අවුරුදු 74ක් අපි නිදහස ලැබලත් කිසිම ආණ්ඩුවකට බැරි වෙලා තියෙනවා. තවමත් උත්සාහ රන් තියෙනවා. උත්සාහ නොගත්ත නෙමෙයි අපි ඉතිහාසයේ පුරාම දැකලා තියෙන වෙනි උත්සාහයන් ගණනාවක් එක් වකවානුවල අරන් තියෙනවා. ඔබතුමා නියෝජනය කරන පක්ෂය සමග ජනබලවේගයේ වගේම ප්‍රධාන අද විපක්ෂ බලවේග හැම කෙනෙක්ම කියන දෙයක් තමයි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න. දැන් මේ සියලු කරුණු කාරණා ගොනු වෙලා තියෙන ආර්ථිකයත් එක්ක. රටේ ආර්ථිකය ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වයේ උඩ තමයි මේ රටේ සියලුම ප්‍රශ්න මේ වෙනකොට ගොඩනැගිලා තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල IMF ආධාර IMF ඉදිරියට යා යුතුමයි කියලා. ඇතමුන් කියන දෙයක් තමයි නෑ IMF ඉස්සරහ දන ගහන්න සූදානම් නැහැ. වෙන්න ඕනෙත් නැහැ කියන මතයකුත් තියෙනවා. මේ මත දෙකක් තියෙනවා. ඔබතුමාලා ඇයි කියන්නේ IMF එකට යා යුතුමයි කියලා? ඇයි විරෝධතාවිකුත් ඇති වෙලා තියෙන්නේ IMF එක ඉස්සරහ දන නොගැසිය යුතුයි කියලා? මොකක්ද ඔබතුමා තරුණ ක්‍රියාකාරකයෙක් හැටියට මේ පිළිබඳව හිතන්නේ? සුදර්මන් රුපියල් මදි වුණොත් එහෙම බියගම් ෆැක්ටරියෙන් අපිට අච්චු ගහ ගන්න පුළුවන්. හැබැයි ඩොලර් එහෙම කරගන්න බෑනේ. ඒකනේ මේ දැන් අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ අර්බුදය නිර්මාණය වෙච්ච පළමු අවස්ථාවේ සිටම අපි ඒ සම්බන්ධයෙන් විද්වත් කතිකාවක් කරලා ඒ සම්බන්ධයෙන් දැනුගත් ඒ ප්‍රබුද්ධයන්ගෙන් ඒ අවශ්‍ය තොරතුරු අරගෙන මේ ආණ්ඩුවට ඉතාමත් පැහැදිලිව කිව්වේ මෙන්න මේ විසඳුම් ලබා ගන්න කියලා. ඒකේ එක ප්‍රධාන විසඳුමක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වලට යන්න කියන එක. තරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ බහිරවයකවත් යක්ෂයෙක්වත් නෙමෙයි. එදා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක බැංකුවත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්මාණය වුණා. ලෝක බැංකුව නිර්මාණය වුණේ රටවල් වල යම් සංවර්ධන කටයුතු සඳහා අරමුදල් ලබා දෙන්න. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්මාණය වුණේ යම් රටක් ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට හෝ යම් ආකාරයක විදේශ විනිමය සම්බන්ධ යම් ගැටලුවක් මතුනොත් එහෙම ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්මාණය කරේ. අපේ රට මේ වන විට 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරලා තියෙනවා. විශේෂයෙන්ම අද ඕකේ අර මහා බහිරවයක් නිර්මාණය කරන මේ රාජපක්ෂ කඳවුර එදා යුද්ධයෙන් පස්සේ වැඩිම ආධාර මුදල් ටික ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත්තා. ඩොලර් බිලියන 2කට වැඩි ප්‍රමාණයක්. මම දැක්කා ජනමාධ්‍ය අමාත්‍යතුමා මේ මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් අර තීන්දුව තියෙන දැනුම් දීමේදී එතුමා ඒ බව ප්‍රකාශ කරා. මම හිතන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ රටේ මුදල් ඇමතිවරයා හැටියට ඉන්නකොට තමයි මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නායක සඳහා මේ ගිවිසුම් ගත්තා. ඔව් නිදහස අපි ලැබුණට පස්සේ ඒ කාලේ ඉඳලම සාකච්ඡා කරගෙන විවිධ අවස්ථා 16 වතාවක් අපි ලබා ගත්තා. යුබි වන්නි නායක මුදල් ඇමතිවරයා හැටියට ඉන්නකොට ආචාර්ය එන්.එම්. පෙර මහත්මයා මුදල් ඇමතිවරයා මේ පැහැදිලිව අරන් තියෙනවා. සෑම අවස්ථාවකදීම ගත්තා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමාජික රටවල් 150කට වැඩි කණ්ඩායමකින් නිර්මාණය වෙලා තියෙන රටක් යම් අපහසුතාවයට පත් වුණොත් එහෙම මේ රට සඳහා උදව් ලබා දෙන්න. කොටින්ම කිව්වොත් එහෙම ඉන්දියාව 90 දශකයේ මීට වැඩිය බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ පාන සිදු වුණා. ඒ වෙලාවේ මුදල් ඇමති හැටියට හිටිය මන්මෝහන් සිං මුදල් අමාත්‍යර පසු දෙපාරක් අගමැති බවට පත් වුණා ඉන්දියාවේ. ඔහු ඒ වෙලාවේ දැඩි තීන්දුව తీරන නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ ලබා දෙන උපදෙස් අරගෙන ඊට පස්සේ රාජ්‍ය ආයතන වලට යම් පෞද්ගලීකරණය කළා. ඒ වගේම නිදහස් ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කළා. ඉන්දියාව අද ලෝකයේ බලවත් රටක් බවට පත් වෙන තත්ත්වයට ගෙනාවේ එදා ඒ වගේ දැඩි තීන්දුව తీරන ගත්ත නිසා. හැබැයි ඒ වගේම බොහෝ රටවල් වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇඟිලි ගැසීම නිසා දැඩි අර්බුදකාරී තත්ත්වෙනුත් ඇති වෙලා තියෙනව නේද? මෙහෙමයි සුධර්මන්. යම් රටකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කියන්නේ මේක කරන්න අරක කරන්න කියලා. අපි තමයි ප්‍රතිපත්ති මාලාව සකස් කරලා ගිහලා උන්ට ලබා දෙන්නේ. ඊට පස්සේ ඔවුන් සමග සාකච්ඡා කරලා ඒක යම් යම් විදිහට හදා ගන්න පුළුවන්. ඒක හරියට වෛද්‍යවරයෙක් ගාවට යනවා අපිට ලෙඩක් තියෙද්දි. අපි කියන අපිට මේ ලෙඩේ තියෙනවා කියලා. වෛද්‍යවරයා කියනවා එහෙනම් මේ ලෙඩේ හොඳ කරගන්න මෙන්න මේ ප්‍රතිකාර හා මේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා. ඒ වෛද්‍යවරයා අපිට එහෙම කියන්නේ අපිට තියෙන ආදරයට හා ලෙඩේ හොඳ කරගන්න. හැබැයි මුල් අවස්ථාවේදී බෙහෙත් තිත්තයි කියලා බෙහෙත් නොබී හිටියොත් එහෙම ලෙඩේ උස්සන්න වෙනවා. හැබැයි ලෙඩේ උස්සන්න වෙලා වෛද්‍යවරයා ගාවට ගියාට පස්සේ වෛද්‍යවරයාට ප්‍රතිකාර කරන්න බෑ. අද ඒ තත්ත්වයට තමයි මේ පත් වෙලා තියෙන්නේ. හැබැයි ලෙඩේ උස්සන්න උනාට පස්සේ අපි මුලින් කියපු දේ නොහාපු ආණ්ඩුව අන්න දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙනවා. හැබැයි ප්‍රමාද වැඩි. ඒ ප්‍රමාද වැඩි වීමේ හේතුව තමයි
විදේශ ප්‍රේෂණ මිලියන 3000 පසුගිය මාසට කාලය පුරාවට අපිට අහිමි වුණේ. 210න් 15 නවතින තිබ්බ ඩොලර් එක 280ක් වෙලා තියෙන අද ඒකයි. ඒ නිසා තමයි පාන් ගෙඩි 110ට ගිහිල්ලා, පෙට්‍රල් 250ට වැඩිය ගිහිල්ලා, ඩීසල් 170ත් 90ත් අතර ඇවිල්ලා, අද පාන් පිටි වැඩි වෙලා, කිරි පිටි වැඩි වෙලා, මේ සියල්ල වැඩි වෙලා රට නන්නත්තර වෙලා තියෙන්නේ කරන්න ඕන දේ කරපු වෙලා කියපු වෙලාවේ නොකරපු නිසා. ඒත් එක්කම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා කියලා අපි කියන්නේ ඒකෙන් සියලු ප්‍රශ්න විසඳෙනවා කියලා. ඔවුන් සමග සාකච්ඡා කරාම සුධර්මන් වෙන්නේ අපි ඒ දෙන වැඩපිළිවෙලට ඔවුන්නුත් ඒ අවශ්‍ය විශේෂක්ති දැනුම ලබා දීලා අපිට කියන වැඩපිළිවෙලක් ලබා දෙනවා. එහෙනම් අපි සාකච්ඡා කරලා මේ දේ කරමු කියලා. ඒත් එක්කම යම් ණය මුදලක් ලබා දෙනවා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම තමයි මේකෙන් වෙන අපිට වැදගත්ම දේ තමයි එතකොට ලෝකේ රටවල් පිළිගන්නවා හරි දැන් අපේ ශ්‍රී ලංකාවට කිසි ආර්ථික අර්බුදයක් නොවන තත්ත්වයට පත් වෙයි. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා ඇපයට ඉන්නවා. එතකොට අන්න අපිට නැවත වතාවක් ජාත්‍යන්තර වෙළඳපොළට යන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපේ තරුණ සහෝදරයෙක් කිව්වා 20 20 මේ ස්වරී බැඳුම් කර ගත්තේ නැහැ කියලා. සුධර්මන් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට ගිහිල්ලා $1 එකක්වත් දැන් අපිට ගන්න බෑ. ඒ නිසා තමයි අපි ඉන්දියාව පස්සේ ගිහිල්ලා කීය හිඟා ගන්නේ. මොකද අපේ රට ණය ශ්‍රේණිගත කිරීම ආයතන වලින් බංකොලොත් වෙන්න ඔන්න මෙන්න රටක් හැටියට පත් කරලා තියෙනවා. හෙට හෝ අනිද්දා චීනෙන් දැන් ලියලා තියාගන්න චීනෙන් අනිවාර්ය ලියුමක් යනවා චීනට මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරියේදී ගෙවන ඩොලර් මිලියන 150 හෝ 300 අපිට ගෙවන්න බෑ කියලා. ඒ සඳහා කාලයක් ලබා දෙන්න කියලා. ඒ කාලයක් ලබා දෙන්න කියලා ඉල්ලන්නේ. ඇයි ඉන්දියාවට ගිහලා කාලයක් ලබා දෙන්න කියලා ඉල්ලන්නේ? ඒ මොකද අපි ගාව ඩොලර් නැති හින්දා. ඒ නිසා තමයි මුලින්ුත් කිව්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. එතකොට අපි ඒකට ගියාම අපිට අර කියපු සහයෝගය හා ලෝකයේ විශ්වාසය ඇති වුනහම අපිට ලෝකයේ අනිත් රටවල් වලින් යම් ආකාරයක ණය මුදල් හා ස්වරී බැඳුම් කරලින් නැවත ඩොලර් ප්‍රමාණයක් හා ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්. අපිට මේ අවුරුද්දේ විතර සුධර්මන් තව තියෙන ඩොලර් බිලියන 6.5ක් ගෙවන්න. අපි මුල් අවස්ථාවෙත් කිව්වා මිලියන 500 ගෙවන්න එපා කියලා. ඒ ඩොලර් මිලියන 500 තියාගත්තා නම් අපිට බෙහෙත් ටික හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික මේ රටේ මිනිස්සුන්ට ගෙනහලා දෙන්න පුළුවන්. දැන් ඔතුමා ඔහොම කිව්වට දැන් ඔතුමා නියෝජනය කරන පක්ෂයේ මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශයක් කරලා තිබ්බා ඔහු මේ වෙලාවේ ඉන්නවා නම් ඔහු ගිහලා කාලය ඉල්ල ගන්නවා කියලා. කාලේ පැහැදිලිවම කාලේ ඉල්ල ගන්නවා කියන සුධර්මන් හරියට හරි කාලේ ඉල්ල ගන්නවා කියන්නේ සුධර්මන් අපිට විදේශීය ප්‍රේෂණ වලින් හම්බෙන ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක ඩොලර් බිලියන 5 වෙලා තියෙනවා. ඊට පස්සේ සංචාරක කර්මාන්තයෙන් සාමාන්‍යයෙන් හොඳ වෙලාවට ඩොලර් බිලියන 5ක් හම්බ වෙනවා. දැන් 2ක් 3ක් හම්බෙන්නේ. අපනයන වලින් ඩොලර් බිලියන 12ක් විතර හම්බ වෙනවා. හැබැයි ආනයන විදියේම ඩොලර් බිලියන 21යි. ඒ වගේම තමයි ණය ගෙවන් තියෙන ඩොලර් බිලියන 6ක්. එතකොට ওই ඩොලර් බිලියන 6 අපි කාලේ ලබා ගත්තොත් එහෙම අපි ගාව තියෙන ඩොලර් ටික අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගෙන්වා ගැනීමට හා අපේ රට යම් ආකාරයක පවත්වාගෙන යන්න පුළුවන්. දැන් ඩොලර් නැති හින්දා තමයි සුධර්මන් ගෑස් නැව් ටික තෙල් නැව් ටික වරායේ තියෙනවා. අපේ මිනිස්සු ටික ගෑස් ගන්නයි තෙල් ගන්නයි පොලිමේ ඉන්නවා. මේක නැත්ත තත්ත්වය. හැබැයි කොහෙන් හරි එදා වේල ටුවර්ස් වගේ ඩොලර් ටිකක් හොයාගත්තාම අන්න එක ගෙවනවා. එතකොට අර කෝටි 12000 ප්‍රමාද ගාස්තු ගෙවනවා. මේක තමයි වෙලා තියෙන්නේ. අද දැන් අපේ අර රැංග සහෝදරයා කිව්වා වගේ මෙතන දැන් උත්තර හොයන්න ප්‍රශ්න දැනගන්න එපා. දැන් අපිට තේරෙන්නේ නැහැ ඉස්සරහට එන ප්‍රශ්නේ මොකක්ද කියලා. හොඳම උදාහරණයක් මම කියන්න. ඊළඟට එන කන්නේ කෘෂි කර්මාන්තයේ සාමාන්‍යයෙන් හෙක්ටයාර ලක්ෂ 6ක් අපි වගා කරනවා. ආණ්ඩුව විශ්වාස කරනවා හෙක්ටයාර ලක්ෂ 5ක් මේ පාර වගා කරයි කියලා. ඒ සඳහා යූරියා පොහොර ඕනේ මෙට්‍රික් ටොන් 88000ක්. පොහොර සමාගම් දෙකක් මේ වෙන විට ගෙනහලා තියෙන්නේ යූරියා මෙට්‍රික් ටොන් 1500යි. දැන් හිතන්න සුධර්මන් මේ රටේ කෘෂි කර්මාන්තයට මොකද වෙන්නේ? අපේ රටේ රැකියාව වලින් 125ක් තාමත් තියෙන කෘෂි කර්මාන්තේ. එතකොට තව මාසෙකින් 2කින් 3කින් 4කින් අපිට වී නෑ. අපිට එළවලු නෑ. අන්තිමට ඒ ටිකත් ගේන්න යන්න වෙනවා පිටරට. එතකොට ඒ වලට කොහින්ද ඩොලර්? එතකොට අපේ මිනිස්සු මෙච්චර කල් වගා කරගෙන අපි කාපු දේත් අපිට නැති වෙනවා. පිටරටින් ගෙන ඇපල් මිදි ඔය චීස් චොකලට් නවත්තන්නකෝ. අපි වී ටික හදලා හාල් ටික හදාගත්තා. අපි එළවලු ටික හදාගත්තා. අද ඒ ටිකත් නැති කරන තත්ත්වෙට මේ ආණ්ඩුව ගන්න තකතිරු තීන්දුව తీරන නිසා අපේ රටේ මහජනතාව පාරට වැටලා ඒ වලින් දුක් විඳිනවා. ඒ නිසා ඉතාමත් පැහැදිලිව කියන්නේ මේ වෙලාව සුධර්මන් ජාතික ආණ්ඩුව හදන්නවත් වෙන මොකක්වත් කරන්න ඕන වෙලාවක් නෙමේ. රටේ මිනිසුන්ට ඇත්ත කියන්න ඕනේ. කබ්රාල ඇවිල්ලා කියන ඩොලර් තියෙනවා කියලා බැංකු වලට ගියාම ඩොලර් නැහැ. අපේ ගාමින් ලොග්ගේ මැතිතුමා ඇවිල්ලා කියනවා තෙල් තියෙනවා කියලා ෂෙඩ් වලට ගියාම තෙල් නැහැ. මුදල් ඇමතිතුමා ඇවිල්ලා කියනවා ගෑස් තියෙනවා සියලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තියෙනවා කියලා මිනිස්සු කඩවල වලට ගියාම ඒව නැහැ. ඒ වගේම අපේ රෝගීන්ට බෙහෙත් ගන්න ගියාම ෆාමසි වල බෙහෙත් නැහැ. ඒ නිසා තවදුරටත් බොරු කියන්න එපා. ඇත්ත විදේශ සංචිත ප්‍රමාණය කියන්නේ. සුධර්මන්වත් දන්නවද මේ මාධ්‍යවේදියෙක් හැටියට අපේ රටේ කොච්චර විදේශ සංචිත තියෙනවා කියලා? නෑ. අපි දන්නවා ඩොලර් බිලියන 6.5ක් ගෙවන්න තියෙනවා කියලා මේ අවුරුද්ද තුලට. අපි කවුරුත් දන්නවද කොහොමද ඒක ගෙවන්නේ කියලා? නෑ. ඒ නිසා අද අපි සියලු දෙනා නන්නත්තර වෙලා අඳුරේ අතපාත ගන්න තත්ත්වයක්පත් වෙලා තියෙනවා. ඒ නිසා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මේ රට ගැන ඇත්ත කරපු විවරණය රටේ ජනතාව දැනුවත් කරන්න. ඒ වගේම ආණ්ඩුව මේ රටේ ජනතාවට ඇත්ත කියන්න ඕනේ. ඇත්ත කියලා ඇත්ත සත්‍යයෙන් කියන්න. පස්වෙන් දැන් පස්සේ විදුලිය කපන්නේ නැහැ කිව්වා. අද රටේ හැමතැනම පැය 5ක් 7ක් විදුලිය කපනවා. ඊයේ අර ජනාධිපතිතුමා ජාතිය අමතද්දි විතරයි විදුලිය කැපුවේ නැත්තේ. අනේ ඊට ඉස්සෙල්ලා පැය දෙකක් තුනක් මේ විදුලිය කැපුවා. ඒ නිසා ඉතින් ජනාධිපතිතුමා කියපු විදියට මේ රටේ ජනතාවට තෙරුවන්ගෙම සරණයි. සංජය කරුණාරත්න දැන් මේ කියන විදිහට ඇත්තටම රටේ ජනතාවට තෙරුවන්ගේ සරණයිද කියන්න වෙලා තියෙන්නේ. දැන් ඔබතුමන්ලා මම අර මුලිනුත් ඇහුවා. ඔබතුමන්ලා සෑහෙන මහන්සි වෙලා ගත්ත ආණ්ඩුවක්. ඔබතුමන්ලා නොසෑහෙන කැපවීම කරලා මම හිතන්නේ සංවිධාන කටයුතු කරලා ගම් වලට ගිහිල්ලා අර ගම සමග පිළිසඳර පටන් ගත්තෙත් මම දන්න විදිහට ශ්‍රී ලංකා පොදු ජන තරුණ හැටියට ඔබතුමන්ලා ගමක් ගාන ගියා. ගිහිල්ලා මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව හදන්නත් මම හිතන්නේ කෙටුම්පත් සැකසුවා ඒ කරුණ හරහා. මම ලොකු වැඩ කොටසක් කරා. හැබැයි දැන් ගමට යන්න පුළුවන්ද? දැන් ගිහිල්ලා ගමට ගිහිල්ලා ආයෙත් මේ තියෙන තත්ත්වය මේකයි කියලා කියන්න පුළුවන් තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවද? ඔබතුමන්ලාට පුළුවන්කම තියෙනවද පැහැදිලිවම කියන්න මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න තරුණ හැටියට පොදු ජන තරුණ පෙරමුණ හැටියට ඔව් අපිත් ලෑස්ති මෙන්න මේකයි අපේ සැලැස්ම කියලා. මොකක්ද ඇත්තටම සැලැස්ම? ඇත්තෙන්ම සුධර්මන් දැන් මේ සාකච්ඡාවේදී මතු කරුණ අනුව බැලුවහම අපිට අපේ ශ්‍රීලාල් සහෝදරයා සඳහන් කරා වගේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අපි අභියෝගයක් අරන් තිනවා මේ ප්‍රශ්නය තව දුරටත් ඉදිරි ආණ්ඩුවකට නැත්නම් ඉදිරි පරම්පරාවකට නොදෙන්න අපි මේක කළමනාකරණය කළ යුතුයි කියන එක. ඒක අභියෝගයක්. දැන් අපිට ගමට යන්න පුළුවන් මෙතුමා කිව්වා වගේ IMF එකට ගිහිල්ලා තව ඔය කියන විදිහට ණය මේ ඩිෆෝල්ට් කරලා දැන් ඔය බටහිරින් එන සංකල්පනේ මේ මොකද්ද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඒ දේශපාලන ප්‍රවාහයේ තියෙන්නේ බටහිරෙන් යමක් කිව්වොත් තමයි ඒක ඒ කියන්නේ ඒක තමයි ගොස්පල් එක. මම ඒක කියන්නේ ඒක මම විවේචනය කරනවා නෙවෙයි මම කියන්නේ තවත් මාන තියෙනවා අපි ඒ දිහා බලන්න ඕන මම මේකයි කියන්නේ. දැන් අපි දේශීය කියන්නේ ඔටෝක්‍රැටික් ඉකොනොමියක් දේශීය ආර්ථිකයක් දේශීය මේ ව්‍යවසායකත්වයක් ගොඩනගන්න දැන් IMF එකට ගියොත් IMF එක අපිට ආධාර කරයි. අනිවාර්යයෙන්ම යම් ආකාරයක සහන පැකේජ් එකක් දෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දීර්ඝකාලීනව අපි තවත් මේකට කොටු වෙන එක විතරයි වෙන්නේ. අපිට මේකෙන් නිදහසක් ලැබෙන්නේ අපිට පුළුවන් මේක මේ ප්‍රශ්නේ රෝල් කරලා ඊළඟ පරම්පරාවකට බාර දෙන්න. දැන් මේකේ හොඳම උදාහරණය ඔබතුමා දකින්න IMF එකට යන්නේක වැරද්දක් හැටියට තමයි IMF එකට යන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් IMF එකට 16 වතාවක්. සුධර්මන් මට ප්‍රශ්නයක් අහන්න. පුළුවන් ඔබතුමාට මේ වටේදී ප්‍රශ්න අහන්න පුළුවන්. සහෝදරයා එතකොට උදාහරණයක් වශයෙන් IMF එක යන්නේ නැහැ කියලා කියමුකෝ. යන්නේ නැහැ කියන එක නෙවෙයි මම කියන්නේ. මම කියන්නේ IMF එකට යන එක එකම විසඳුම. අපේ මේ මතවාදම යුරෝපයේ IMF යන්නද මොකක්ද තියෙන විසඳුම මේක? නෑ මම කියන්නේ සභාපතිතුමා IMF එකට යන එක නෙමෙයි එකම විසඳුම. හරි ඊළඟ තියෙන විසඳුම කියන්නේ දැන් ඩොලර් බිලියන 6.5ක් ඔක්කොම එකතු කරන් ඩොලර් බිලියන 11ක් විතර ඉදිරි මාස 8 ගෙවන්න ඕනේ. ඩොලර් බිලියන 11 අපි කොහොමද හොයාගන්නේ? නෑ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ ඩොලර් මිලියන 11 කොහොමද ඩොලර් බිලියන 11 කියන ප්‍රශ්නේ අදේ ආපු ප්‍රශ්නයක් නෙමෙයි. නෑ දැන් මේ අවුරුද්දේ නෝකේ ගිය අවුරුද්දේ තිබෙන්නේ නෑ. අදේ ආපු ප්‍රශ්නයක් නෙමෙයි. නෑ මේ අවුරුද්දේ තමයි ඔය ප්‍රශ්නේ. ඒක ඔබතුමන්ලාගේ කාලෙත් තිබිච්ච ප්‍රශ්නයක්. නෑ කොයි කාලෙද අපි මේ කොයි කාලේ ඔබතුමන්ලාගේ අතර ඔබතුමන්ලා කරේ කොයි කාලෙත් තිබ්බේ? නෑ ඔබතුමන්ලා කරේ කොයි කාලෙත් තිබ්බේ? පොඩ්ඩක් ඉන්නකෝ ඔබතුමන්ලාගේ කාලේ කරේ ඔබතුමන්ලා මේ මොකද්ද ස්වෛරී බැඳුම් කර ඩොලර් මිලියන 12 sorry ඩොලර් 12 හරි දැන් ඔබතුමා දන්නවද මේ අහන්නකෝ ඔබතුමා දන්නවද ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ මේ වෙනිට ඩොලරයක්වත් අපිට දෙන්නේ නැහැ කියලා? නෑ නෑ ඔබ ඉතින් ඇයි ගන්න නැත්තේ? අපිට ඇයි ඉන්දියාවෙන් හිඟා ගන්නේ? ඇයි චීනෙන් හිඟා ගන්නේ? ඇයි ගන්න නැත්තේ? ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලෙන් ගන්න ණයවල තියෙන විශේෂත්වයක් තමයි ඇයි කොයි ඒකට අපිට ග්‍රේස් පීරියඩ් එකක් නැහැ. අපිට සහන කාලයක් අපිට ලැබෙන්නේ නැහැ. මේ ආණ්ඩුව මොන කියන එකත් මේ තරුණ සහෝදරයන්ට කරන්න දෙයක් නැහැ. මම උන්ගේ පැටලෙන්න කැමති නැහැ. නමුත් මේ රටේ හැමෝම දන්නවා සුධර්මන් මේ වෙලාවේ ජාත්‍යන්තරයේ කිසිම තැනකින් අපිට ණය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර වලින් සුධර්ම ගන්න ණය වලට අපිට ග්‍රේස් පීරියඩ් එකක් නැහැ. ඒකේ ඊල්ඩ් එක ඒක පොලිය තීරණය වෙන්නේ ඒ රටේ ඒ පවතින මේ ඒකට පවතින මේ මොකද්ද ආර්ථික ස්වභාවය අනුව. ඒ වගේම තමයි ඒව අනිවාර්යයෙන්ම ගෙවන්න දෙන්නේ කෙටි කාලයක්. තේරෙද? එතකොට අපිට දැන් ඔය කතා කරන්නේ අපි ගිහිල්ලා කියනවා ඒව නැවත ප්‍රතිව්‍යුහගත කරමු. අපි රීස්ට්‍රක්චර් කරමු. අපි IMF එකක්. දැන් සභාපතිතුමා අපි 16 වතාවක් IMF ගියා කියලා ඔබතුමා කියනවානේ. දැන් මේ 16 වතාවක් ගිහිල්ලා විසඳිච්ච නැති ප්‍රශ්නයක් 17 වෙනි වතාවට ගිහිල්ලා විසඳෙයිද?
ඔබතුමාට මං කියන හරි, 16 වත්- මේ අහගන්න. එතන අපි කියන්නේ දැන් ඔබතුමා මට බාධා කරන්න මට බාධා ඔබතුමා කියන්නේ ඒක මේ කෙටි කාලීන විසඳුමකට හොඳයි දීර්ඝ කාලීන විසඳුමකට සුදුසු නැහැ කියන එක. කෙටි කාලීන විසඳුමකට ඔව් යම් ආකාරයක පොඩි අපිට බ්‍රීදිං ස්පේස් එක පොඩි හුස්ම ගැනීමේ මෙයක් අපිට ලැබෙන. නමුත් ඇත්ත වශයෙන්ම ඒක තුල ඒක නෙමෙයි විසඳුම කියන එකයි මම කියන්නේ. අපේ දැන් අපේ ආර්ථික ප්‍රතිපත්තියක් අපි ආරම්භ කරා මේ රට අපි බලයට එද්දී අපි යම් ආකාරයක ආර්ථික ප්‍රතිපත්තියක් මේ පවතින දේශපාලන මේ තුල අපි ගොඩනගලා තියෙනවා. නමුත් අවාසනාවකට කොවිඩ් එක හෝ දැන් ඔය යුක්‍රේන තත්ත්ව ඔය වගේ ගෝලීය තත්ත්ව මත අපිට ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් ඒ කියන්නේ මට දැන් තේරුම් ගන්න ඇත්තට මහන්නේ ඒ කියන්නේ දැන් ඊයේ ජනාධිපතිතුමාගේ කතාවේදී නිශ්චිතවම එතුමා කිව්වා දැන් අපි මූල්‍ය මේ IMF යනවා කියලා. දැන් මෙතුමාගේ පැත්තෙන් එන දේ තමයි නිකන් ඒක නිකන් ඕන්නේ නැහැ වගේ නිකන් වන්න එකක් තියෙනවා. ඒක වැරදි. මම ඔයාලට බාධා කරන්නේ නැහැ. මං අහන්නේ මේ දැන් අපිටනේ මොකක් හරි දැන් නායකතුමා රටේ නායකයා කියනවා IMF යනවා කියලා. හැබැයි දැන් ආපු වෙලාවෙ ඉඳන් දැනෙන දේ තමයි නිකන් ඒක නිකන් මේ ගෝඨාභය මහත්තයාගේ වැඩක් වගේ මම අහන්නේ ඒකට එහෙම තියෙන්න පුළුවන් මම අහන්නේ අන්නේ ඒක ඔබතුමා එක නෙවෙයි මම කියන්නේ ඔබතුමා මේ ප්‍රශ්නය අපි මෙතන සාකච්ඡා කරන රටේ තරුණ පරම්පරාව හැටියට. එතකොට මම කියන්නේ IMF යන එක නෙමෙයි එකම පිළිතුර කියලා. IMF එකේ අනේකෙන් අපිට යම් ආකාරයක සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි. නමුත් ඒක තුලින් අපේ දීර්ඝකාලීන ප්‍රශ්නෙට විසඳුමක් එන්නේ නැහැ සුධර්මන. ඒක තමයි ඇත්තම කතාව. ඒක අතීතයේ වෙලත් නැහැ. ඒක අපිට ඒකේ ප්‍රොසීඩින් එක අපිට පේන්නේ නැහැ නේ. ඒක පූර්වාදර්ශයක් අපිට පේන්නේ නැහැ නේ. ග්‍රීසියට මොකද උනේ? ග්‍රීසිය IMF ගියා ගොඩ ගියාද නැහැ නේ. දැන් ඉන්දියාව පොඩක් ඉන්දියාව ගොඩ දකුණු කොරියාව කොහොමද මේ ආර්ථික වශයෙන් ඉන්දියාව ගොඩ ගියේ ඒගොල්ලෝ IMF රිලා ඒගොල්ලන්ගේ ආර්ථික මොඩලයක් ඒගොල්ලෝ හදලා තියෙනවා. ඒක තමයි අපි කරන්නේ. ඉතින් අපි IMF නැත්තම් මොකද රට පාලනය කරනවද? රටේ ජනාධිපතිකම හා පාර්ලිමේන්තු නෑ. සහෝදරයා මෙහෙමයි. ජාත්‍යන්තර මූලධන සහයෝගය දෙන එක. හරි. දැන් මේක අහගන්නකො. අපි ඊයේ ජනාධිපතිතුමා තමුන්ගේ ජාතිය අමතලා දැන් මෙතුමා ඇත්ත වශයෙන්ම ඊයේ දවසේ ජනාධිපතිතුමා ජාතිය ඇමතීමත් ඊටාම නිර්භීත ක්‍රියාවක්. මේ වගේ වෙලාවක රටේ ජනනායකයා ඇවිල්ලා දැන් මෙතුමා මෙහෙම කිව්වට දැන් නමුත් ඇත්ත වශයෙන්ම මේ රටේ තියෙන ධනාත්මක පැත්තවල අපි හිතන්නේ නැහැ. දැන් මෙතුමන්ලට රටේ ඩීසල් නැති වෙලාවක බස් වලින් ජනතාව කොළඹට ගෙනල්ලා විරෝධතා සැනකෙලියක් පවත්වන්න ලැබෙන්නේ මේ රටේ අද ජනතාවට ජීවත් වීමේ අයිතිවාසිකම දීලා තියෙන නිසානේ මේ රජය විසින්. ඒ කියන්නේ මේ වෙනකොට කොවිඩ් අපි ඊටාම සාර්ථක ලෙස මර්ධනය කරලා තියෙනවා. ඒක WHO එකත් පිළි අරන් තියෙනවා. WHO එක පිළි අරගෙන දැන් අපිට මම හිතන්නේ අපිට යම් ආකාරයක ආධාරයකුත් ලැබෙනවා මේ WHO එකෙන් අපි ඒ කරපු කාර්යයට මේ කියන්නේ රටේ ප්‍රශ්න නැහැ කියන නෑ රටේ ප්‍රශ්න තියෙනවා. රටේ කවදත් ප්‍රශ්න තියෙයි සභාපතිතුමා. රටේ ප්‍රශ්න ඔහොම නෙමෙයි. අපි මේ ගෙවුම් ශේෂ පරතරය පියවලා මේ හැම දෙයකටත් හැමදාමට ප්‍රශ්න තියෙයි. ප්‍රශ්න නැති එකක් වෙන එකක් නෑ. නමුත් අපි මෙතනදී කල්පනා කරන්න ඕන දේ තමයි අපි විසින් නිර්මාණය කරලා මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා ආර්ථික ප්‍රතිපත්තිය වැඩපිළිවෙල. දැන් මේ වැඩපිළිවෙල ගැන එක්කෝ මේගොල්ලෝ දැනුවත් ඒකින්ද මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තුලින් මේගොල්ලන්ට වෙන දේශපාලනික පසුබෑම ගැන මේගොල්ලෝ බය වෙලා මේගොල්ලන්ට සහයෝගය දෙන්නේ නැත්තම් මේගොල්ලෝ දැනුවත් නැහැ. මම දකින්න විදිහට ඒක තමයි. නමුත් ඇත්ත වශයෙන්ම මේ වෙනකොට ඊ타මත්ම ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික ආර්ථික ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලක් මහ බැංකුව විසින් සහ රජය විසින් අපි ක්‍රියාත්මක කළා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ. දැන් සංජීව ගත්තොත් දැන් රට හමුවේ තියෙන මූලික ප්‍රශ්නේ ඩොලර් පිළිබඳ ප්‍රශ්නය. ඒක තමයි දැවෙනම ප්‍රශ්නය. මොකද හැම දෙයකට මුල් වෙලා තියෙන මේ ඩොලර් පිළිබඳ ප්‍රශ්නය. දැනට මේ ප්‍රශ්නය විසඳ ගන්න ෂණික ක්‍රියාමාර්ගයක් ඇටියට දැන් IMF එක ඉස්සරහට දැන් ඇත්තටම ගිහිල්ලා ඉවරයි. ඒක දොරකඩ නෙමෙයි දැන් මේ සෙටම ගිහිල්ලා ඉවරයි. දැන් එතකොට මේකෙන් විසඳුමක් ලැබෙයිද? දැන් ඔබතුමා කියන මේ දීර්ඝකාලීන විසඳුම සංකල්පයක් ඇටියට යථාර්ථයක් කරගන්න ඕනේ දෙයක්. දැන් මේ ක්ෂණික විසඳුම මොකක්ද? මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් ක්ෂණික විසඳුම මොකක්ද? සුධර්මන් මේ වෙනකොට අපි හොඳින්ම දන්න දෙයක් තමයි ඉන්දියාව. දැන් මෙතුමන්ලා විපක්ෂය අපිට පහුගිය කාලෙක ඉන්දියාවට යට වැඩක් නැහැ. ඉන්දියාවෙන් මුකුත් ලැබෙන්නේ නැහැ. මොකද්ද? නමුත් අපි අද ඉන්දියාව මේ වෙනකොට අපිට ඩොලර්
ඩොලර් බිලියන එකක බිලියන එකක ඩොලර් බිලියන ඩොලර් බිලියන එකක ණයක් දීලා තියෙනවා. ඒ වගේම ඒක ඇත්ත වශයෙන්ම ඩොලර් බිලියන 1.9ක්. ඒකේ පළවෙනි අධිරයට තමයි අපි ඩොලර් බිලියන එකක් ලැබෙන්නේ. ඒ වගේම මේ මාසයේ අන්තිමට බිම්ස්ටෙක් සමුළුවට හෝ අප්‍රේල් මාසයේ මුල මේ ඉන්දියානු අගමැතිතුමා ලංකාවට එනවා. ඒතර ඒ වෙනකොට අපිට මේ தත්ත්වය ගොඩාක් හොඳට කල්පනාකරණය කරලා අපිට විශ්වාසයක් තියෙනවා අපිට ඉන්දියාව ඇතුළු අනිකුත් රටවල් තවත් උදව් කරන්න පෙළඹෙයි කියලා. හැබැයි ඉතින් ඒක IMF එකෙන් එන අර ඔබතුමා කිව්වා වගේ IMF එකෙන් එන එක හරි බලාගෙන ඒක දැන් ප්‍රශ්නේ හරි කියලා අපි වැඩේ අතෑරියොත් අපි රේස් එක අතෑරියොත් අපි පරාදයි. අපි අතීතයේ වුණා වගේම අපි පරාදයි. මම කියන්නේ ඒක නිසා අපි දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අපි යෝජනා කරලා තිනවා. ඔව් ඒක අපිට මම සඳහන් කරන්න මගේ අන්තිම වටේදී ඒ දීර්ඝකාලීන වැඩපිළිවෙලට අපි ඉදිරියට ගියොත් මේ ප්‍රශ්නය නැවත ආයි විකාශනය. ඒතකොට මේ අපේ මොකද ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයා කිව්වා වගේ මේ මොකද්ද හෙට මොනවා වෙයිද කියන එක දන්නේ නැහැ වගේ දැන් ඔබතුමා අදහස් කරන්නේ. නමුත් මම කියන්නේ අපි පහුගිය කාලේ අපේ ප්‍රගති වාර්තාව ආරම්භ බලමුකෝ. අපිට කිව්වේ මොකද්ද ජනවාරි මාසයේ වෙද්දී රටේ පාරේ මිනිස්සු මැරිලා වැටේ. එතකොට මේක පාලනය කරන්න බැරි තත්ත්වයක් එයි. නෑ නෑ පොඩ්ඩක් ඉන්නකෝ ඔබතුමන්ලගේ පැත්තෙන් එවැනි ආවනේ නෑ නෑ අපේ මම කියන්නේ ඒ වගේ භයංකර චිත්‍රයක් නැවුවනේ. දැන් මොකද්ද එහෙන සුන්දරයිද? අපි මාර කට්ටිය ෆෝලින් වල ඉඳලා අර බුදුරජාණන් වහන්සේ කිව්වේ මැරිච්ච නැති ගෙදරකින් අබාරන් එන්නේ කියලා. පුළුවන් නම් ආණ්ඩුවට අභියෝග කරනවා. මේ පවතින ඔක්කොම ඩීසල් මේ ඇතුලේ ඔබතුමන්ලා කොළඹට ඇවිල්ලා කාලා බීලා පාටියක් දාලා ගියානේ. හරිද? ඔබතුමන්ලට විරෝධතාවය කරන්න අවශ්‍යද? හෙට ජේවිපී හෙට මෙතුමන්ලත් කොළඹට එනවානේ. මම කියන්නේ ජනාධිපතිතුමත් ඔහොම තමයි කිව්වේ. ප්‍රශ්න තියෙනවා. මිනිස්සුන්ට කිව්වා. හරි ඔබතුමාසන් කරනවා. ඔව් මම කියන්නේ මේක අපි මෙතුමන්ලා කියනවා වගේ හැමදාම මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කෑ ගැහුවොත් අනිවාර්යෙන්ම ඉතින් අපිට කොරහේ කිඹුල්ල දකින්න පුළුවන් වෙයි සහෝදරයා. ඇත්ත වශයෙන්ම නමුත් අපි තරුණයෝ හැටියට අපි තරුණ පරම්පරාවක් නියෝජනය කරන හැටියට මීට වඩා ධනවාදීව සහ මීට වඩා ප්‍රගතිශීලීව අපි දේවල් වලට යොමු වෙ යුතුයි. ඒක තමයි මම කියන්නේ. රංග ගුණසේකර දැන් ඔබතුමා කියනකට ඔබතුමා කිව්වා දැන් IMF එක ගැන අපි දැන් මේ කතා බහ මේක කරලියට ඇවිල්ලා තියෙන නිසා මොකද මේ ගිය පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයේ ජන බලවේගයේ නියෝජනය කරමු නියෝජිතයා සඳහන් කරේ කියන්නේ මැදමාවතේ යන ආර්ථිකයක් තමයි මැදමාවතේ යන ක්‍රමවේදයක් තුලින් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා. දැන් අපි මේ IMF එක ගැන කතාවේදී අපි ඉතිහාසය ගත්තොත් ඉතිහාසය අපි දැකලා තියෙනවා සිරිමාවර්ඩි බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව කාලේ මේ ගත්ත IMF එකෙන් ණය ගත්තා. එතකොට මුදල් අමාත්‍යවරයා හැටියට හිටියේ ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්මයා කෙටි කාලයක්. අවුරුදු කිහිපයක්. ඊට පස්සේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්මයා මුදල් ඇමතිවරයා. හැබැයි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්මයා එන්න කලින් ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්මයා ගත්ත ඒ IMF ණය මුදල නියමිත විදිහට කටයුතු කරලා නියමිත විදිහට ගෙවලා දාපු ඉතිහාසයකුත් අපිට තියෙනවා. හැබැයි ඒ ඉතිහාසයේ වර්තමානයේ සහ අනාගතයේ මොකක්ද වෙන්නේ කියන එක අපිට නිශ්චිතව කියන්න බෑ. දැන් ජනතා විමුක්ති පෙරමුණ හැටියට දැන් ඔබතුමන්ලා අපි තුමු ආණ්ඩුව ගන්නවා. දැන් ඔබතුමන්ලා කියනවනේ යන්න කියලා. ඔබතුමන්ලා කියන්නේ මේක නෙමෙයි ජනතාව දැන් කියන්නේ ඵලයල්ලා කියලා. එහෙනම් ඔබතුමන්ලා මේ ආණ්ඩුව ගත්තා. එහෙම නැත්නම් මේ රට පාලනය කරන්න බාරගත්තා කියනවා. දැන් ඔබතුමා තරුණ ක්‍රියාකාරකයෙක් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ තරුණ බලවේගයේ ප්‍රබලයෙක් හැටියට දැන් ආණ්ඩුව ඔබතුමන්ලා අතට ගත්තොත් මොන ආකාරයෙන්ද මේ ප්‍රශ්න ටික විසඳගන්නේ? මේ ආර්ථිකය විසඳන්නේ කොහොමද? ඩොලර් ටික ඉතා ඉක්මනින් බැංකු වලට දාගන්නේ කොහොමද? මේ පෝලින් ටික නැති කරගන්නේ කොහොමද? මොකද්ද සැලැස්ම ඔබතුමන්ලගේ? සුධර්මන් පළවෙනිම දේ තමයි විශේෂයෙන්ම අවුරුදු 74කට පස්සේ අපි රට බලයට අත්පත් කරගන්නවා කියලා කියන්නේ මේ තියෙන සාමාන්‍ය තත්ත්වෙ නෙමෙයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ ඉන්නේ බලාපොරොත්තු බිඳ වැටිච්ච තියෙන සමාජයක්. හැබැයි අපි ජයග්‍රහණය කරනවා කියලා කියන්නේ නැවතත් වටේකින් රට ඇතුලේ නැවතත් බලාපොරොත්තු ප්‍රමාණයක් මුදුන්පත් කරගත්ත සමාජයක් ඇතුලේ තමයි අපිට දේශපාලනය කරන්න වෙන්නේ. එතකොට ඒකේ අපි කල්පනා කරන දේ තමයි මම නිශ්චිතව කිව්වොත් එහෙම ඒ කියන්නේ අපි ඉන්න ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණත් අපි ඉන්න දේ තමයි අපි IMF යනවට අපි කැමති නැහැ. අපි විරුද්ධයි. ඒක නිශ්චිතවයි. මොකද ලෝකේ IMF එකෙන් ගොඩ ගිය එක රටක්වත් නැහැ. අර්බුදයට ගිහිල්ලා ණයට අරගෙන ඒක තමයි කරේ. හැබැයි මේ ගොල්ලන්ගේ පැත්තෙන් තියෙන දේ තමයි ඒ කියන්නේ බොරුවට ඒ කියන්නේ බොරු සංවාදයක් තියෙන IMF එකට යන්නේ එක බොරු නිදලා. ඉතින් IMF එකට ගියා. ඔබතුමාලා බලයට ගත්තොත් මොන විදිහකට යන්නේ? නෑ අපි යන්නේ. සහ දෙවැනි එක තමයි ප්‍රශ්න කරන්න. සමාන දැන් ඔබතුමා
කියනවා දැන් මේ ජනතා බලාපොරොත්තු මුදුන්පත් වුණාම තමයි ඔයගොල්ලෝ බලයටපත් වෙන්නේ කියලා. කියන්නේ ඔබතුමන්ලා ඉන්නේ මේ කවුරු හරි මේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳුවෙන් පස්සේ ඇවිල්ලා බලය ගන්නවද නැත්නම් මේ ප්‍රශ්න වලට උත්තරයක් හොයන්න බලය ගන්නවද කියලා. දැන් මං හිතන්නේ එහෙම එකක් නෙමෙයි මම කිව්වේනේ. ඒ කියන්නේ මට හිතෙන එක අදාළකමක් නැහැ කියලා. මම කියන්නේ මම කියාගෙන ආවේ ඒක නිසා එකක් IMF එක ප්‍රශ්නේ සම්බන්ධයෙන්. ඊළඟට දැන් ඔබතුමා ඇහුවේ අපි බලය ගත්තොත් කොහොමද ක්‍රියාත්මක කරන්න කියන මේ වෙලාවේ පළවෙනි එකම තමයි අපි මිනිසුන්ට බලාපොරොත්තු දෙන්න ඕනකම තියෙනවා. ඒ බලාපොරොත්තු දෙන්න ඕනකම තියෙන්නේ නායකයෝ ගෙවල් වලට වෙලා ඉඳගෙන සැප විඳලා ඒගොල්ලන්ගේ දුවලා පුතාලා ටික රකිමින් ඉන්න දේශපාලනයක් දැන් අපේ රටට කරන්න බෑ. කවුරු හරි හිතනවා නම් අපේ රට මෙතනින් එහාට ගොඩනගන්න ඕනේ කියලා හාන්සි පුටුවක ඉඳලා ඉතාමත් සුළු කණ්ඩායමක් විතරක් ඒ දේවල් වල දේපල අත්පත් කරගෙන විතරක් විඳින්න පුළුවන් කියලා ජීවිතේට අපේ රට ගොඩනගන්න බෑ. අපි කියන්නේ සංවර්ධනය වෙච්ච රටවල් තියෙනවා. ඒවට පුළුවන් රට සංවර්ධනය වෙච්ච තැනක තියෙනවා. නායකයන්ට ඇවිල්ලා රට ඉස්සරහට ගෙනියන්න තියෙන්නේ. අපේ රටේ එහෙම තියෙන්නේ සියලු දෙනා මැදිහත් වෙලා රට ගොඩනගන්න ඕනේ. අපිට පැහැදිලි විශ්වාසයක් තියෙනවා මේ රට ගොඩනගන්න පුළුවන්. පළවෙනි දේ තමයි අපි ගත්ත පළවෙනි වෙලාවේ තමයි නායකයාගේ ඉඳන් පහළ මට්ටම. ඒ කියන්නේ වගකීම් දරන ජනාධිපතිගේ ඉඳන් ප්‍රාදේශ සභා මන්ත්‍රී දක්වා සියලු වරදාන සියල්ලම අපි කපනවා. ඒ වගේම හිටපු ජනාධිපතිවරුත් දැන් ඉන්න ජනාධිපතිවරුත් ඒ තියෙන සියලු අනවශ්‍ය විදන් සියල්ලම අපි කපා හැරලා අපි රටට දෙන්නේ. ඒ කියන්නේ අපිට මේ පරිගන්න නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි පෙන්නනවා ආදර්ශයක් නායකයෝ වැඩේ කරන්න කැමතියි කියලා. ඒ රංග මම මේකට කියන්නේ ඔබතුමා කියන දේශපාලන ක්‍රියාදම රට ඇතුළේ කියන දේක් තමයි 225 විපාක කියන මතයකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට දේශපාලනඥයෝ ඉතා සැප විඳිනවා කියන මතයකුත් ඇවිල්ලා තියෙනවා. දැන් මේ මම අහන්නේ ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගෙන් ඇතමුන් ප්‍රශ්න කරනවා. ජීවිත ගත කරන්නේ කොහොමද? වැටුපක් ලබන්නේ නැත්නම් කොහොමද ජීවිත ගත කරන්නේ? සමහරු කියනවා මේ විදේශගතවල මේ ඉඩම් කර මම දන්නේ නැහැ මම කියන්නේ ඇතමුන් මේ කරන ප්‍රකාශ. ඔවුන්ගේ දරුවන් විදේශ රටවල ගිහිල්ලා ඉගෙන ගන්නවා මේ දරුවෝ කැටහොල්ලනවා මේ ගුටි ගන්නවා පෙළපාලි යනවා කියන මෙන්න මේ චෝදනාවත් කොහොමද ඒ ආදර්ශීය ජනතා විමුක්ති පෙරමුණ දෙන්නේ? මම හිතන්නේ සුධර්මන් මේ සංවාදය තුළදී ඕකේ අනන්ත අප්‍රමාණ වට උත්තර දීලා තියෙනවා. මට හිතෙන්නේ ඒක කිසි තේරුමක් නැහැ. ඉතින් කවුරු හරි කියනවා නම් ඒ කියන්නේ එහෙම දෙයක් නැහැ කියලාද ඔබතුමා කියන්නේ? නෑ මම කියන්නේ අපි කියනවා තියෙනවා කියලා. තියෙනවා. ඒක අදාළ නැහැ කියලාද? නෑ තියෙනවා කියන්නකෝ. ඒ තියෙන කෙනාට කියන්නකෝ ඒ ටික අපිට තියෙන තැනකින් අපිට ගෙනල්ලා දෙන්න කියලා අපි ඒගොල්ලන්ට දෙනවා. ඔය තියෙන මේ අපිට තියෙන ඔය අපේ නායකයන්ට තියෙනවා කියන ඉඩම කොහේ හරි රටක. ඒ ඉඩම ලියලා මේ හොයලා දෙන්න කියන්නකෝ Google එකේ මෙන්න මෙතන තියෙනවා කියලා අපි ඒක ලියලා දෙනවා. අපි ලියලා දෙනවා. විදේශගත වෙලා වාහන මොනවාද තියෙනවා නම් අපිට ඒවා පෙන්නන්න. අපිට දෙන්න. ඒ වාහනේ කියන කෙනාට අපි දෙනවා. අපි අනන්ත ප්‍රමාණවක පැහැදිලි විදේශගතව මේ අධ්‍යාපනය ලබන්නේ නැද්ද මේ නායකයන්ගේ දරුවෝ කිසිම කෙනෙක්? නෑ මේ මං කියන්නේ මේ යන කතන්දර මේ රට ඇතුලේ නැහැනේ. කියන්නේ අපේ ඉන්න සාමාන්‍ය ඉන්න නායකයන්ගෙන් දරුවෝ අපි සාමාන්‍යයෙන් අධ්‍යාපනය ලබනවා. ඒ වගේම අපේ සමහර ඉන්න සහෝදරුන්ගේ ළමයි පිටරටට ගිහිල්ලා අධ්‍යාපනය ලබනවා. ඒක මේ නායකයෝද අය කියලා දාලා නෑ. ඒක නෙමෙයි මම මේ කියන්නේ. දැන් කියනවා නම් අපි රටේ ඉන්න මොකක් හරි අපිට දේපල මේ කොහේ හරි තියෙනවා වාහන තියෙනවා කියලා. ඉතින් ඕක අපි උත්තර දීලා තියෙනවා. පුළුවන් නම් ඒවා ගෙනත් දෙන්න අපි අනේ කියන කෙනාටම දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. මම මේ ඔබතුමා මතු කරපු ප්‍රශ්නේ කියන්න හදන්නේ දැන් මේ අපි බලය ගත්තොත් කොහොමද කියලා නම් වෙන ප්‍රශ්නෙට ආපු නිසා පළවෙනිම දේ තමයි එතකොට ඒක නිසා අපි මේකට ආදර්ශය දෙන්න දෙක. දෙවෙනි එක තමයි දැන් මෙතුමාගේ පැත්තෙනුත් දැන් මතුවෙමින් එනවනේ මේ ඉන්දියාවේ සංවාදී ඉන්දියාව ආධාර දෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් මොකද්ද මේ ඉන්දියාව කරමින් යන්නේ? අපි කියන්නේ දැන් මිනිහෙක් හරිනම් දැන් මම අමාරුවේ වටුණාට පස්සේ හරිනම් උදව් කරන්න ඕනකම තියෙන ඇත්තටනේ. හැබැයි දැන් ඉන්දියාව මොකද්ද කරමින් ඉන්නේ? චීනය මොකද්ද කරමින් ඉන්නේ? ඇමරිකාව මොකද්ද කරමින් ඉන්නේ? මේ අපේ තියෙන මේ අර්බුදේ මේ අපේ අවුරුදු 74ක් ඇතුලේ අපු දේශපාලන කාරණා මම ගෝඨාභය මහත්තයා කිව්වේ එකකට එකයි. ඇත්ත මේක ගෝඨාභය මහත්තයා විතරක් තනියෙන් හදපු එකක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න යාගේ අයියත් රට කරා. ඒ වගේම අනිත් හැම නායකයෙක්ම මේකට වක් කියන්න ඕනකම තියෙනවා. අපි කියනවා ඔව් ඒක ඇත්ත. හරිද? එතකොට මම කියන්නේ සුධර්මන් දැන් අපේ රටට මොකද්ද වෙලා තියෙන්නේ? මේ තියෙන්නේ අපේ රටේ බලශක්තිය ක්‍රමානුකූලව ඉන්දියාව චීනය සහ ඇමරිකාව අත්පත් කරගන්න ක්‍රමය. එතකොට මේ මොකද්ද මේ වෙමින් යන්නේ? අපේ රට දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තිනවා. ඒ අර්බුදය ඇතුළේදී අපේ රටේ තියෙන බලශක්තිය සම්පූර්ණ ප්‍රමාණයෙන් මේ වෙලාවේ ඇමරිකාව සහ චීනය සහ ඉන්දියාව අත්පත් කරමින් යනවා. මම කියන්නේ දැන් මේ මොකද්ද මේ දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා ඉන්දියාවෙන් ණයක් ගත්තා කියලා. මොකද්ද ඊළඟ ප්ලෑන් එක? අනිවාර්යයෙන්ම දැන් 140 ගාණක් තියෙනවා ඉන්දියාවේ IOC එක මේ බලශක්ති මේ විශේෂයෙන්ම තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලිය. මේක තව මේ අර්බුදය ඇතුලේ සම්පූර්ණයෙන්ම මේ තෙල් බෙදා හැරීමේ පද්ධතිය සහ තෙල් ගෙන්වීම අදාළ සියල්ලම ආයි මේක ක්‍රමයකට ඉන්දියාවට පාරන ක්‍රියාවලියක තමයි යන්නේ. නිසා මේ අර්බුදය ඇතුලේ අපේ සම්පත් විකුණන එක අපේ සම්පත් විනාශ කරන එක තමයි මේක පැත්තේ ඉන්නේ. මම ඔබට කියන්නම් දැන් මේ මෙතුමාගේ ආණ්ඩුව ආවේ
ඒ තිබිච්ච ඒ කියන්නේ රටවල් වලින් ඒ කියන්නේ අපි රටවල් වලට චීනට විකුණපු දේවලුත් අපි නැවත අත්පත් කරගන්නවා කියලා. හැබැයි ආපු නායකයෝ මොකද කරේ? ඔය දැන් එළියට ගිහිල්ලා කෑ ගහන ගම්මන්පිල මහත්තයා. මොකද්ද කරේ? මේක දේශප්‍රේම පෙරෙනවා. හරිද? හැබැයි ඇවිල්ලා මොකද කරේ? අවුරුදු 35කින් ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය මැදිහත් වෙලා 2002 රනිල් වික්‍රමසිංහ මහත්තයා මැදිහත් වෙලා මේ තෙල් ටැංකි ටික අවුරුදු 35කට ඉන්දියාවට බාර දුන්නා. හැබැයි ඒක 2030 මේ 2000 ඒ කියන්නේ අවුරුදු 35කට දුන්නා 2034 මේක ඉවර වෙන්න තිබ්බා. ඒ ඉවර වෙන්න තියෙද්දි දේශප්‍රේමී පෙරිච්ච ගම්මන්පිල මහත්තයලා, ගෝඨාබෙල මහත්තයලා, මහින්ද මහත්තයලා එකතු වෙලා මොකද කරේ? අවුරුදු 50කට තෙල් ටැංකි ටික දුන්නා. සුධර්මන් තෙල් ටැංකි ටික කියන්නේ මොකද්ද? මං හිතන්නේ ඔබතුමා ගිහිල්ලා ඇති. මේ තෙල් ටැංකි කියලා කියන්නේ රටේ ධන නිධානයක්. හරිද? එතකොට මේක කිලෝමීටර ගත්තොත් එහම 870කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම අඩි 45කට වඩා ලොකු ටැංකි පද්ධතියක් තියෙනවා. එතකොට කිලෝමීටර් 54කට වඩා දිග නල පද්ධතියක් තියෙනවා මේ ටැංකි ටික නිර්මාණය කරලා තියෙන එකිනෙකට සම්බන්ධ වෙක. එතකොට මේක අපේ රටේ සම්පතක්. මේක ඩොලර් උල්පතක්. මේක වෙන මොකක්වත් නෙමෙයි සුධර්මන්. මේ දැන් ඩොලර් නැහැ කියන ප්‍රශ්නයක් තියෙනවනේ. මේ තෙල් ටැංකි දැන් 99ක් තියෙනවා. දෙකක් විනාශ වුණා. ඒ තෙල් ටැංකි 99න් තෙල් ටැංකි 14ක් අපිට ප්‍රතිසංවිධානය කරගන්න පුළුවන් වුණොත් මොකද? අපිට එතනින් යන මුහුදු මාර්ගය යන නැව් වලට තෙල් සහ මේ වතුර දෙන්න පුළුවන්කම තියෙනවා. අපිට ඩොලර් එන්නේ නැද්ද? එනවා. අපි ඊට පස්සේ හිතන්නකෝ විගණකාධිපති වාර්තාවක් ඉදිරිපත් කරා 2020 එක හැදුවේ. ඒ විගණකාධිපති වාර්තාවේ කියනවා අපිට තෙල් බෙදා හැරීමට විතරක්. ඒ කියන්නේ උතුරු පළාතට තෙල් බෙදා හැරීම විතරක් රුපියල් බිලියන 670ක් යනවා කියලා. ඒ විගණන වාර්තාවේ කියනවා අපිට පුළුවන් නම් තිරිකුණාමලේ තෙල් ටැංකි ටික පාවිච්චි කරලා මේ බෙදා හැරීම තිරිකුණාමලේ ඉඳන් කරන්න අපිට ඒ බිලියන රුපියල් බිලියන 670 විතුරු කරන්න පුළුවන්. ඒ 670 විතුරු කරොත් තෙල් ටැංකි 12ක් ආයෙ නැවත ප්‍රතිසංවිධානය කරලා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් ලෝකේ තෙල් ප්‍රශ්නයක් ගැන කතා කරනවා. මේ තෙල් ටැංකි 20ක් අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම අපිට තියෙන දේ තමයි මාස 3කට අපිට තෙල් ගබඩා කරන්න පුළුවන් වෙනවා. තෙල් ටැංකි 99ම අපිට නිර්මාණය කරගන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ? ලෝක වෙළඳ පොලේ තෙල් අඩු වෙද්දී අපිට පුළුවන් මේ හැවිලා තෙල් ගබඩා කරන්න. ඒකට 10කට 15කට වඩා වැඩි මුදලකින් අපිට ඩොලර් විකුණන්න පුළුවන්කම. කියන්නේ ඩොලර් උපයන්න පුළුවන්කම තියෙනවා තෙල් අපිට වැඩි මුදලකට විකුණලා. ඒ කියන්නේ ඔබතුමා මේ කියන්නේ ඔබතුමාලා ආණ්ඩුව ගත්තොත් මේ කරන්න අපි ගත්තත් කරන්න ඕනේ. මම මේ කියන්නේ වර්තමාන ආණ්ඩුව සහ අනිකුත් තියෙන පාලකයන් මේ කරමින් යන දේ. එතකොට මේ ක්‍රියාවලිය ලේසි පාසු එකක් නෙමෙයි සුධර්මන් මේ විමින් යන්නේ. කියන්නේ දැන් අපිට දැන් ලයිට් කපන්නේ කවුද? මේ ආණ්ඩුවනේ. දැන් තව ටික දවසකින් මොකද වෙන්නේ? අපේ ස්විච් එක තියෙන ඉන්දියාවේ. හරිද? ලයිට් ටික තියෙන ඉන්දියාවේ. හරිද? ගෑස් ටික නැත්නම් අපේ තියෙන සම්පූර්ණ බල ශක්ති පද්ධතිය නිර්මාණය කරන්නේ ඒක. ඒක නිසා දැන් ඉන්දියාව කරමින් ඉන්නේ මොකද්ද? උඹලව තවත් හිර වෙනවද? ඒක නිසා උඹලට තෙල් දෙන්න විදිහක් නැහැ. හරිද? උඹලා රට මෙතනින් අර්බුදයට ගිහලා තියෙන. ඒක නිසා මේක අපිට දීපන්. මේ සාම්පූර් කල ටික දෙන්න. හරිද? සහෝදරයා මට තාම තේරුම් ගන්න බෑ. දැන් ඔබතුමන්ලා මේ අපේ රජය හා තිබිච්ච රජයන්ගේ අඩුපාඩු ගොඩක් කියනවා. තාම ඔබලාගේ වැඩපිළිවෙලක් ගැන ඉදිරිපත් කරලා ඒක නිසා අපේ පැත්තෙන් මම ඉස්සෙල්ලා කියන්න හදපු එකට වෙන බාධාවක් ආවනේ. මම මේ කියපු දේ තමයි එක පැත්තකින් අපි ආදර්ශය දෙන්න ඕනකම තියෙනවා. දෙවෙනි එක තමයි අනිවාර්යයෙන්ම නිෂ්පාදන ආර්ථිකයට අපි පණ දෙන්න ඕනකම තියෙනවා. ඒ ඇරෙන්න මේ රට මෙතනින් එහාට ගොඩනගන්න බැරි වෙනවා. අපි පළවෙනිම අපි අපි කල්පනා කරන්න ඕනකම තියෙනවා ඩොලර් ඉතුරු කරන්න නම්. එක පැත්තකින් අපිට තියෙනවා ඩොලර් බාස්කට් එකක්. එක පැත්තකින් ඒ ඩොලර් බාස්කට් එකෙන් එළියට යන ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඊට පස්සේ එළියෙන් එන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. මම එකක් කියන්නම් එළියට යන ප්‍රමාණය අඩු කරන්නේ කොහොමද කියලා. අපි විද්‍යානුකූල වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ඩොලර් අපි ඉතුරු කරන්න නම් ලංකාව ඇතුළේ නිෂ්පාදනය කරන අඩු පිරිවැයක් ඇතුළේ ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන මොනවද කියන එකට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕන. දේශීය ආර්ථිකයකට දේශීය ඊට පස්සේ මම බාධා කරන තමයි ටක්ගාලා කියන්නේ වෙලාව යන හින්දා ඊට පස්සේ මට චුට්ටක් දෙන්න වැඩපිළිවෙල නෙමෙයිනේ මහත්මයා මේ අහන්නේ. අපේ වැඩපිළිවෙල නෙමෙයි. මේ මම මේ කියන්න හදන එක. ඔයාගේ වැඩපිළිවෙල ඔයා කියන්නේ මම මේ කියන්නේ හැදුවේ එතකොට නිෂ්පාදන ආර්ථිකයට පණ දෙන්නේ කොහොමද කියලා. එතකොට ලංකාවේ සුධර්මන කිරි නිෂ්පාදනය 80%ක් අපි පිට රටින් ගේන්නේ. එතකොට මේ කිරි නිෂ්පාදනය සඳහා අපිට වැඩිපුර මුදල් ප්‍රමාණයක් යනවා. අපි අපේ රටේ ඇතුළේ කිරි නිෂ්පාදනය අපිට වැඩපිළිවෙලක් හැදුවොත් අපිට පුළුවන් ඒ ඩොලර් ප්‍රමාණය ඉතුරු කරගන්න. වෙලාව යන හින්දා අවසාන වශයෙන් අපි කොහොමද විදේශ වෙළඳ පොළ අත්පත් කරගන්නේ? අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා අධ්‍යාපනයට 106ක් වෙන් කරනවා වගේම දියුණු මානව සම්පතක් ඇතුළේදී අපි විදේශ මානව සම්පත අපි ආයෝජනය කරන්න ඕනේ. ඒ ආයෝජනය ඇතුළේ තමයි අපිට පුළුවන් වෙන්නේ වැඩි ඩොලර් ප්‍රමාණයක් ගන්න. අද අපේ අම්මා රුපියල් ඩොලර් 500 නම් එවන්නේ. අපි ડોක්ටර් කෙනෙක් යවුවොත්, ඉංජිනේර කෙනෙක් යවුවොත් අපිට පුළුවන්කම තියෙනවා ඊ ඩොලර් 2500ක් මාසෙට ගෙන්න ගන්න. එවැනි වැඩ පිළිලකට අපි යන්න ඕනකම තියෙනවා. අවසාන වශයෙන් සුධර්මන් අපි කියමින් ඉන්නේ. ඒක නිසා මේ ක්‍රියාවලිය ඇතුළේ අවුරුදු 74ක් ඇතුළේ නිල් පාට, කොළ පාට, කුරහන් පාට සියලු දෙනා එකතු වෙලා
කරපු එකම ජාතික ප්‍රතිපත්තිය තමයි හොරා කෑම, විකුණන් කෑම ඇරෙන්න වෙන මොකක්වත් කරේ නැහැ. ඒක තමයි කරේ. ඉතින් ඒක නිසා අපි තරුණයන්ට කියන්නේ මේක තවත් බලා සිටිය යුතු නෑ. මේ වෙනුවෙන් සටන් කරන්න ඕනේ. ඒක නිසා අපි තරුණ පරම්පරාව සියලු දෙනාට කියන්නේ ෆ්ලයිට් එක නෙමෙයි ඔබ තේර ගන්න ඕනේ ෆයිට් එක. මොකද මේ ආණ්ඩු කිසි කෙනෙකුට කනක් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ, බීරි අලින් ලෙස වැඩ කරනවා. ඒක නිසා තරුණයන්ට අපි කියනවා බය නැතුව ඔබේ රට, ඔබේ දේශය නිර්මාණය කරගන්න, මේ අපේ සම්පත් ආරක්ෂා කරගැනීමෙන් සියලු දෙනාම හෙට උදේ 10ට ටෙක්නිකල් හන්දියට එන්න. මේ බීරි අලින්ට ඇහෙන්න හොඳ සද්දයක් තරුණයන්ගෙන් පටන් ගන්න ඕන කියන දේ තමයි අපි තරුණ සංඝ විදිහට කියන්නේ. එහෙමන්ත කොහොමද දැන් මේ දකින්නේ? දැන් මේ තරුණයන්ට එන්න කියලා ආරාධනාවක් කරන ඔබත් තරුණයෙක්. දැන් මේ විදිහට ගත්තොත් දැන් ඔබතුමාලාගේ හඬක් නැගිය යුතු මොහොත නේද? ඔබතුමාලා අර මම මුලින් කිව්වා ගම සමග පිළිසඳරට මම හිතන්නේ ඔබතුමාලා දෙන්නම යන්න ඇති. අනිවාර්යයෙන්. දැන් ආයෙත් ඒ ගම සමග පිළිසඳරට යන්න පුළුවන්ද කියලා ඔබතුමා අහපු ප්‍රශ්නයක් තියෙනවා. යන්න පුළුවන්. මම ඉස්සෙල්ලා මෙතන මම හිතන සංජීවගෙනුත් ඒ ප්‍රශ්නේ ඇහුවා. දැන් මේක ඒ ගමට ගිහිල්ලා තරුණයන්ගේ හෝ ඒ ගමේ මිනිස්සුන්ගේ අදහස් අරගෙන වැඩපිළිවෙලක් හදන්න පුළුවන් සහ ඒ වෙනුවෙන් කාලය කැප කරන්න පුළුවන් මොහොතකුත් නෙමෙයි තියෙන්නේ. ශනික විසඳුමකට යන්න ඕනේ මොහොතක් තියෙන්නේ. දැන් මේ ශනික විසඳුම මොකක්ද? මේ පොලිම නැති කරගන්න ඕනේ. හෙට උදේ පුළුවන්කම තිබ්බොත් ගෑස් පොලිම නැති කරගන්න, පෙට්‍රල් වලට ඩීසල් වලට තියෙන පොලිම නැති කරන්න, මේ විදුලිය කැපෙන එක නැති කරගන්න. මේ වැඩපිළිවෙල ශනිකව වෙන්න ඕනේ දෙයක්. තව මාස කිහිපයක් මේ විදිහට ගියොත් එහෙම මහා දැවැන්ත අර්බුදයකට මේ කියන විදිහට කොළඹ විතරක් නෙමෙයි රටම වටලන්න පුළුවන් තත්ත්වයන් නිර්මාණය වෙන්නත් බැරි කමක් නැහැ. එවැනි උදාහරණ ලෝකේ රටවල් වල අපි දැකලත් තියෙනවා. මෙන්න මේ තත්ත්වයකට රට නොඑන්න ක්ෂණිකව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තරුණයන් හැටියට ඔබතුමාලා බල කිරීමක් තියෙනවා ආණ්ඩුවට. ඔබතුමාලාට පුළුවන් දේ බලපෑමක් සිද්ධ කරන්න මේ පොදු ජන තරුණ පෙරමුණ හැටියට ඔබතුමාලාගේ එහෙම වැඩපිළිවෙලක් තියෙනවද? මෙන්න මේ දේ කරමු කියලා වැඩපිළිවෙලක් ඔබතුමාලා අතේ තියෙනවද? අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ අර්බුදයට ශනික විසඳුම් කියන්නේ අර කිව්වා වගේ අවුරුදු 74ක අර්බුදයක්. ඒක මේ හෙට විසඳන්න පුළුවන් කියලා දෙන. හැබැයි මේ තියෙන පෝලිම් වලට මේ තියෙන ගැටලු වලට ඉක්මනින් විසඳුමක් ඕනේ. අපි හිතනවා මේ අප්‍රේල් අවුරුද්දට ඉස්සෙල්ලා අපිට විසඳුම් ලැබෙයි කියලා. අපි ඒ බලාපොරොත්තුෙන් ඉන්නවා. අපි ඒ පිළිබඳ නායකයොත් එක්ක කතා කරලා තියෙනවා. නායකයෝ ඒ ගැන විශ්වාසවන්තව කියලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ දේ අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. ඒතර අපේ අහුම්කම් දීමක් තියෙනවද? අනිවාර්යෙන්. අහුම්කම් දීමක් අනිවාර්යෙන් තියෙනවා. මොකද අපි ඒ ගැන අපි තර්ක කරනවා. මොකද මේකේ ලොකුම හානිය වෙලා තියෙන තරුණයන්ට. අපි තරුණයෝ විදියට අපිට කොවිඩ් වසංගතය ඇවිල්ලා අවුරුදු 2ක් විතර අපේ ජීවිතේ මේ ආපස්සට ගියා. ඒකම දැන් තව අර්බුදات ඇවිල්ලා අපේ තියෙන කාලේ තමයි යන්නේ. එතකොට අපි ඒ වෙනුවෙන් කතා කරන්න ඕනේ. එතකොට ඒ වෙනුවෙන් අපිට කතා කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. අපි හිතනවා අර කිව්වා වගේ නායකයෝ අපිට විශ්වාසයෙන් කිව්වා අප්‍රේල් මාසෙට ඉස්සෙල්ලා අවුරුද්දට ඉස්සෙල්ලා මේ අර්බුද ටික අපිට විසඳන්න පුළුවන් කියලා. එතකොට අපේ එරන්ද මේ අපේ ජේ.පී. සහෝදරයා කිව්වා නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ කියලා. ඇත්ත. නිෂ්පාදන ආර්ථිකය මම කිව්වෙත් ඒකම තමයි ආකල්ප වෙනසක් ඇති කරන්න ඕනේ. නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ. ඒකෙන් තමයි මේක විසඳුම් තියෙන්නේ. එතකොට අපි සෞභාග්‍ය ගම්මාන කියලා වැඩසටහනක් පටන් ගන්න තියෙනවා. මෙතුමා කිව්වා සත්ව පාලනය කිරිගොවිතැන මේක ගන්න කියලා. ඔබතුමා දන්නවද 2021 වර්ෂයට විතර නිෂ්පාදන ගම්මාන 574ක් පත් කරලා තියෙනවා. කෘෂිකාර්මික ආශ්‍රිත නිෂ්පාදන 252ක්, කර්මාන්ත ආශ්‍රිත 169ක්, දීවරාශ්‍රිතව 48ක්, සත්ව පාලනය 102ක්, සේවාශ්‍රිත නිෂ්පාදන ගම්මාන 3ක්. ඒ වගේ අපි නිෂ්පාදන ආශ්‍රිත ගම්මාන බිහි කරලා තියෙනවා. මේවත් එක්ක මේ අර්බුදයට දීර්ඝකාලීන විසඳුම් වලට අපි ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය අපේ තියෙන ප්‍රධාන කර්මාන්තයක්. ඒකෙදි මේ මොහොතේ වෙනකොට ඔබතුමාලා ගිහින් බලන්න සංචාරක කර්මාන්තයේ දැන් තියෙන පිබිදීම. එතුමන්ලා වැඩ මේ වෙලාවේ. ඒ වෙලාව රෑ දවාලක් නැතුව වැඩ. මොකද මේ ඊළඟට එන්නේ සංචාරක වෙන කාලේ. එතකොට ඒ වෙනුවෙන් අපි මොකද ඒ කට්ටිය දැන් වැඩ කරන්නේ? ඒ අයට ණය දීලා තියෙනවා. ඒ අයට වෙච්ච අලාභහානි වේව වලට ප්‍රතිපූර්ණය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් රජයක් විදිහට කැප වෙලා තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් මේ එකක් තියෙනවා. අපනයන ආදායම 2021 වර්ෂයට විතරක් ඩොලර් බිලියන 15ක් දක්වා වාර්තාගත වැඩි කරලා තියෙනවා. නෑ කියන්න පුළුවන්ද? ඒක තමයි ඇත්ත. මේක වාර්තාගත විදිහට මේකනවා. ඒ වගේම ආනයනය අඩු කරලා තියෙනවා. ආනයනය අඩු කරන්න සීමා දාලා තියෙනවා. ගැටලු ඇති සමහර ඒවා ඇති. කොල්ලෙක් කොල්ලෝ කෙල්ලේ හැටියට වාහනයක් නැති එක අඩුවක් එන්නේ. වාහන ගණන් යන එක අඩුවක්. ගයක් හදන්න අමාරුයි. සුපෝභෝගී ගේකට යන්න බැරි වෙයි. හැබැයි අපි ඒ වෙනුවෙන් කැපවීමක් කරන්න ඕනේ. මේ අර්බුදය ඊළඟ પરම්පරාවකට යන්න නැදී අපි ඒ ගැන කටයුතු කරන්න ඕනේ. අපේ සහෝදරයා කිව්වා වගේ නිෂ්පාදන ආර්ථිකයක් එක්ක අපි මේක ගමනට යනවා නම් මේ
බොහෝ දුරට අපිට විසඳ ගන්න පුළුවන් වෙයි. ණය ගන්න එක අපේ හේමන්ත දැන් ඔබතුමා කිව්වා ආනයනය සීමා කරන්න ඕනේ කියලා. දැන් අදත් භාණ්ඩ රැසකට ආනයනික භාණ්ඩ රැසකට බදු පැනවීමක් අධික බදු පැනවීමක් සිදු කරා මුදල් අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ හැටියට. මේ ආනයනික බදු වලට අපි තුන් චීස් වලට බටර් වලට ආහාර පාන රැසකට මේ ආනයනික බද්ද බලපානවා. දැන් වැඩපිළිවෙලක් යටි වැඩපිළිවෙලක් තියාගෙනද මෙවැනි දේවල් කරන්නේ. දැන් මේවා සමහර ජීවිතවලට අත්‍යවශ්‍ය භාණ්ඩ වෙලා තියෙන්නේ. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය ආහාර වලට මේ අධික බදු පැනවීම තුළින් ඒවා සීමා වීම ඒවා මිල අධික වීම තුළ යලිත් ප්‍රශ්නයක් උග්‍ර වෙන්නේ නැද්ද? ආදේශක තියෙනවද රට ඇතුලේ? මේවා දේශපාලන සංවේදී කාරණානේ. අපිත් කැමති නෑ මේක කරන්න. මොකද අපි තරුණ සංවිධානයක් හැටියට අපි කොහොමදවත් කැමති නෑ මේ ආනයන බණ්ඩ වලට මේවට සීමා දාන්න. හැබැයි නමුත් මේ තියෙන தত্ত্বය හැමෝම පිළිගන්න ඕනේ. මේ தত্ত্বය අනුව මේක මේ අපි ඉන්න ආණ්ඩු කාලේ වෙනක දිගටම දාන ආර්ථික මේ සම්බාධක නෙමෙයි. මේවා කෙටි කාලන මේ රටේ තියෙන ඩොලර් ප්‍රශ්නය විසඳ ගන්නකම් ඒ වෙනුවෙන් දාන ආර්ථික මේ අපන ආනයන බඩු මේ තියෙන්නේ. ඒක නිසා ඒ ගැන මං හිතන්නේ තරුණ තරුණියන් විදියට සංවේදී වෙයි. රටක් ගොඩ ගන්න ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕනේ. මෙතුමා කිව්වා වගේ මේ අපිට හරි අපි හිතමුකෝ 2021 දී සර්වි බැඳුම් කර අපිට ලැබුණ නැහැ කියලා. ඔබතුමා දන්නවා 2009 අපි අරන් 2009 14 මං ඒද කිව්වා වගේ 500යි 5000යි. මෙතුමන්ලා කිසිම අර්බුදයක් නැතුව කිසිම යුද්ධයක් නැතුව 2015 2150ක් අරන් තියෙනවා 2016 1500 අරන් තියෙන්නේ. දැන් මොනවා දේවල් වලින් අරන් කරලා තියෙන කියන්නේ. ඉතින් ඔබතුමාලානේ අරන් තියෙන්නේ. ඔබතුමාලා කාලේ මෙහා දැන් හරි උත්තර දෙන්න 2008න් පස්සේ තමයි ස්වරි බැඳුම් කර පටන් ගත්තේ. හරි. ඒ ගත්ත බැඳුම් කර ගෙවන්න තිබ්බේ අපේ කාලේ. අපි ගත්ත සීල ණය වලින් 80ක් ගෙවි ඕගොල්ලෝ ණය ගෙවන්නේ. ඔබතුමා ඉන්න. හරි. අපි එහෙම කරලා ඩොලර් බිලියන 7ක විදේශ සංචිත ලබා දුන්නා. ඉතින් රටේ මිනිස්සුන්ට ජනාධිපතිතුමා වගේ 12050ක් ගත්තේ මොකටද? මහා එකා ඇදේ ගිහිලා අනිත් උන්ට කෙලින් යන්න කියනවා වගේ තමයි වෙලා තියෙන්නේ. බොරු කියන්න බෑ තව දුරට. ඔබතුමාලා 12050ක් ගත්තේ මොකටද? මේ ජාතිය අමතලා බැඳුම් කර ගත්තේ මොකටද කියලා අහන්නේ. සරල ප්‍රශ්න. මොකටද ඒක තමයි. අරන් තියෙන ඊට ඉස්සෙල්ලා ගත්ත ණය ගෙවන්න. වෙන මොකටද තියෙන්නේ? එහෙම කළා බිලියන 7ක් ඉතුරු පොඩ්ඩයි ඉන්න 5000. එහෙම කළා බිලියන 7ක් ඉතුරු. 12000 ගණක් ගත්තේ. ඊට පෙර ගත්ත ණය කවුද එතකොට? ඊට පෙර ණය ගත්තේ මේ 2005 රට පාලනය කරේ කවුද? ඉතින් ඔබතුමාම 2005 රට පාලනය කරේ නෑ ඔබතුමාම කිව්වා 2005 රට පාලනය. හරි පොඩ්ඩයි ඉන්නකො මම මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නකො. මේ අහන ප්‍රශ්නෙට උත්තරේ 2005 ඉඳලා 2015 දක්වා ණයවල එකතුව කියන්න මට. ඔබතුමා හරි මට කියන්න 2000 කීයද ඔබතුමාට ඕනේ? 2005 ඉඳලා 2015 දක්වා ණයයි පොලිය එකතුව කියන්න. ණයයි පොලිය එකතුව. 2014 වෙනකන් ණය බර තිබ්බේ 7486යි. පොලිය කීයද කියන්නේ? රුපියල් බිලියන රුපියල් නෙමෙයි ඩොලර් වලින් කියන්නේ. දැන් ඔයා ඩොලර් වලින් අපි ගත්තේ රුපියල් වලින්. හරි ඉන්න මම ඔබතුමාලගේ ආණ්ඩු කාලේ ගත්ත ණය හරි නෑ මම අහන උත්තර දෙන්න. ඔබතුමා මාර ප්‍රශ්න අහන්නේ උත්තර දෙන්න. ඩොලර් ආණ්ඩුව ගත්ත මහ බැංකුවෙන් ගත්ත ඩොලර් බිලියන වල ප්‍රමාණය මට කියන්න. ඊට පස්සේ කාන්තිදෙන් සංස්ථාව අනිත් සංස්ථාවල ගත්ත එක එකතු මට කියන්න. හරි රුපියල් මාව රාජ්‍ය ණය ගත්ත ටික කියන්න. 2019 වෙනකන් 13031ක් අරන් තියෙනවා. රුපියල් බිලියන. රුපියල් ඩොලර් වලින් කියද? නෑ ඔබතුමා මේක ඩොලර් වලින් කරුණ මත මේ තාක්ෂණික කරුණ 13031ක් 13031ක් ඒක තමයි ඔබතුමා තේරෙන විදියට රුපියල් වලින් කියන්නේ. බොරු කියන්න එපා. දන්නේ තියෝ කියන්න එපා. දන්නේ තියෝ කියන්න එපා. ඒක තමයි මම කියන්නේ. මම කියන්නේ දන්නේ තියෝ කියන්න එපා. මේ අහන්න. දන්නේ තියෝ දන්නේ නැත්නම් මේක මෙච්චර විවාද කරේ නැති. මේ අහන්න. 2008 තමයි ස්වරී බැඳුම් කර මුලින්ම ගත්තේ. හරිද? ඊට පෙර ගත්ත ණයද ඔබතුමාගේ කාලය ඔබ පිළිගන්නවා 2008 ඉඳන් ගත්ත එකේ මට චූටි මං කියන්නේ දැන් මේක මරු වැඩේ. ඒ කියන්නේ දෙගොල්ලෝ දෙපැත්තට ප්‍රශ්න කරනවා අපි පොඩ්ඩයි ණය ගත්තේ අරයා පොඩ්ඩයි ණය ගත්තේ කියලා. ප්‍රමාණය පිළිබඳව තමයි ප්‍රමාණය පිළිබඳව නෑ මම බාධා කරන්නේ මං කියන්නේ දැන් මරු වැඩේනේ. දැන් මිනිස්සුන්ට මොකටද? දැන් මේ අරගොල්ලද ගත්තේ මේගොල්ලද ගත්තේ කියලා. මම අහන්නේ නෑ මම ඉවරයි මම ඔයාලට බාධා කරන්නේ නෑ. මං අහන්නේ දැන් ඔබතුමාලා මේ රට පාලනය ගත්ති මේ ණය වාර්තා අරෝ මේ ඔක්කොම හෙන සෙට් එකක් එක අධ්‍යයනය කරලානේ ගත්තේ. දැන් එතකොට ඒකට මූණ දෙන්න එපා. ඉතින් දැන් ඇවිල්ලා සංඛ්‍යාලයකන අරයා ගත්තේ මෙච්චරයි අපි ගත්තේ මෙච්චරයි මං කියන්නේ මොකටද රටක් ගන්නවා කියන්නේ ඒකනේ. ඉතින් ඔය මොකටද ඔය වාර්තා කියලා? නෑ මං අහන්නේ දැන් ඔබතුමා නෑ මම කිව්වනේ අපේ වැඩපිළිවෙල. නෑ ඔය වැඩ මම එකක් අහනවා. ඔය දැන් වැඩපිළිවෙල ඔබතුමා කිව්වනේ අර කර්මාන්ත මේෂ කර්මාන්ත ඇදුවා කියලා. දැන් ඔය කර්මාන්තේ මොකද වෙලා තියෙන්නේ? මේවා ඉතින් ඔබතුමා ගමට ගිහිල්ලා බලන්න. නෑ මං අහන්නේ දැන් නිෂ්පාදක දැන් ඔයන් දැන් බඩු ඇවිල්ලා මිනිස්සු මොකක් හරි මොකද්ද ඔය වෙලා තියෙන්නේ? මේ ඩොලර් බිලියන 15 අපනයන ආදායම ඩොලර් බිල 15 වෙනකම් වැඩි උනේ කොහමද? කොහෙද තියෙන්නේ? දැන් ඒකෙන්ද වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ නිෂ්පාදන ආර්ථිකයක් ආපු නිසා ඩොලර් බිලියන 15 ආවේ කොහොමද දන්නවද? ඩොලර් බිලියන 15 ආවේ කොහොමද දන්නවද?
ඇඟලුම් කර්මාන්තය. හරි ඊට පස්සේ තේ හා පොල් රබර් වලින් ඊට පස්සේ විදේශ ප්‍රේෂණ වලින් සංචාර කර්මාන්තය අනිත් ටික ඇවිල්ලා තියෙනවා. ඔය ඔක්කොගෙම එකතුවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔය අලුතෙන් හදපු වලින් කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා මට කියන්න බෑ. මේගොල්ලන්ගේ රබර් පොල් දියවන්ති ඉලෙක්ට්‍රොනික ඒක තමයි අපි කියන්නේ. කුළුබඩු වලින් 136ක වර්ධනයක් තියෙනවා. 136ක වර්ධනයක් තියෙනවා. සැක මත්ස්‍ය නිෂ්පාදන වලින් 144ක වර්ධනයක් තියෙනවා. තේ නිෂ්පාදනයේ පවා අඩු වෙලා තියෙනවා. පොහොර තේ පවා අඩු වෙලා තියෙනවා. පොත්තල තියෙනවා. සෞභාග්‍ය දැක්ම පොතෙත් තියෙනවා. සෞභාග්‍ය දැක්ම පොතෙත් තියෙනවා. සෞභාග්‍ය දැක්ම පොතෙත් තියෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි මිනිස්සුන්ට මහපාරේ ඉන්නේ. ඒ නිසා තමයි මිනිස්සුන්ට පෝලිං වල ඉන්නේ. නිෂ්පාදන ආර්ථිකයක් කොලේ තියෙනවා. කොලේ තියෙනවා මහ පොළවේ නෑ. ඒක තමයි අපි කියන්නේ. මම හිතන ආනයනික ආදායම වාර්තාගත විදිහට වැඩි වෙලා තියෙනවා 20යි 21 කවුරුත් අද අහන්න ලැබුණු ප්‍රවෘත්තිය. කවුද ජනාධිපතිතුමා ලියලා ජනාධිපතිතුමා ලියලා විහිළුනේ ගහන්නේ. ඒක තමයි විහිළු මේ රටට හිටපු සභාපතිතුමා මම මේ කියන්නේ මම මේ කියන්නේ විහිළු ඉදිරිපත් කරන්න එපා. ඔබතුමා දත්ත නැතුවනේ මට කියන්නේ. තවදුරටත් විහිළු ඉදිරිපත් කරන්න එපා. ඒක අපි කියන්නේ. ඔබතුමා කියපු එක ඔහොම කියන විදිහ සුදරුන් මෙහාට තප්පර ඔබතුමා මේක පිළිගන්නත් කියනවා. මෙහාට සුදරු මම තප්පරයක් දෙන්නකෝ. දැන් මෙතුමා කියන විදිහට අපනයන හිනට වැඩි වෙලා අපිට ඩොලර් ප්‍රශ්න නෑනේ සුදරු. දැන් මෙයා කියන විදිහට අපි ඕස්ට්‍රේලියාවට කියන්නේ. අපි කියන විදිහට ඕස්ට්‍රේලියාවට මොනවද මේ කියන්නේ? අර ගෝඨා මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමරිකාවේ මොකක් කර තොරතුරු ටිකක් මේගොල්ලෝ දීලා වල තියෙනවා. තවදුරටත් මේ රටේ අර්බුදයක් තිබුණා කියලා දන්නේ නැද්ද? තවදුරටත් මේ රටේ මිනිස්සුන්ට බොරු කියන්න එපා. කමන්නේ ඔබතුමා ඉවර ගන්න මේ ප්‍රශ්න නේ. වැඩක් නෑ මේකට කතා කරලා තර්ක කරලා දැන් ඔබතුමා පැහැදිලිව කියන්නේ මෙහෙමන්ත මේ මෙතන ආනයනික ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදන දේශීය නිෂ්පාදන විශේෂයෙන්ම කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන වලින් ආනයනික ආදායමක් ලබලා තියෙනවා. විශ්වතුරු මසුන්. ඔව්. මම හිතන අපිට ප්‍රවෘත්තියක් හැටියට මම හිතන සෑම නාලිකාව වගේ ගිය ප්‍රවෘත්තියක් හැටියට ඒ කියන්නේ ඒක සැබෑ දත්ත අනුව තමයි ඔබතුමා කියන්නේ. පැහැදිලිව මම මේ පිළිගන්නවා මේ දත්ත අනුව කියලා. අර මෙතුමන්ලා කියන නිෂ්පාදාර්ථිකය අපි දැන් පටන් අරන් ඉවරයි. ඔව් පටන් අරන් ඉවරයි. මම මේකයි කියන්නේ. ඔබතුමා අවසන් කරනවා නම් තව අවුරුද්දකින් මේකේ ප්‍රතිඵල ලැබෙයි. මේ එකපාරට මේ මාළු හැදුවා ගියා කියලා නෑ. ඇත්තටම අපිට විසිතුරු මසුන් වලට ඉල්ලුමට සැපීම දී ගන්න විදියක් නෑ. අපි කියනවා රටේ තරුණ විදියට එන්න. මේ අපිත් එක්ක එකතු වෙලා මේ පළතුරු වලට කෘෂිකර්මාන්තයට මේ විසිතුරු මසුන් විසිතුරු ඊට පස්සේ මත්ස්‍ය නිෂ්පාදන මේ හැම එකටම එන්න. මේවට ඇවිල්ලා විශේෂයෙන්ම බෝට්ටු නිෂ්පාදනය විතරක් 1482කින් වැඩි වෙලා තියෙනවා 2020 21 වර්ෂයේ. බෝට්ටු නිෂ්පාදනය ඩුබායි වලට ගිහිල්ලා තියෙනවා. අද ගිහිල්ලා බලන්න ඔබතුමා ඩුබායි මේ වලන එක්ස්පෝ එකේ අපේ ප්‍රධාන මේ අපනයන භාණ්ඩයක් විදියට. මෙතුමන්ලා අපි මේක පටන් අරන් ඔක රට දැක්කේ නැති තත්ත්වයක් තියෙන. ඒක අපෙත් වැරද්දක් මාධ්‍ය හැටියට. අපි මං හිතන්නේ ඒක හොයලා බලලා හරියටම වාර්තා කරන්න මේ වාර්තා අනිවාර්යයෙන් මේක ඒක මම මේ අභියෝගයක් හැටියට බාර ගන්නම්. ඒක නිවැරදිවම රටට කියන්නම් මේ දේ මේ විදිහටම සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මාධ්‍ය හැටියට අපිත් යම් වැරදක් කරලා තියෙනවා. මේවා සිද්ධ වෙනවා නම් මේවා නිසි ආකාරයෙන් නොපෙන්වීම පිළිබඳව. එතකොට අපි දැන් එහෙනම් අවසන් කරන්න. මේ අපි ඒ යන ආර්ථික දැක්මට අපි පය ගහලා තියෙන්නේ. ඒක යන ගමන් තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි කියන්නේ අපි තරුණ විදියට අපිත් එක්ක එකතු වෙන්න සමහරුන්ගේ කතා අහලා මේ රටේ තියෙන අගාධයට තවත් වලපල්ලට යවන්න කටයුතු කරන්න එපා කියන එක මිල්ලීම තමයි කරන්නේ. ඔව්. අපි අද සාකච්ඡා කරමින් සිටින්නේ රට ගොඩ ගන්න එකම විසඳුම ජාතික ආණ්ඩුවක්ද? මේ ජාතික ආණ්ඩුව කියන සංකල්පයටත් එක්කම මේ රටේ මේ මොහොතේ ඇති වෙලා තියෙන වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වයන් පිළිබඳව මේ තරුණ ක්‍රියාකාරීන් සමගයි අද අප තුලාව දේශපාලන සංවාදය ඉදිරියට ගෙනියන්නේ. අවසන් විනාඩි කිහිපයක් සමග අවසන් මටයට එන්න කලින් ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු. ඔබ නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අවසන් මටයත් සමගින්. රංග වැලියන්ගේ දැන් ඔබතුමා දකින ආකාරයට ඔබතුමාලා බලය ගන්න ඉන්න එහෙම නැත්නම් බලය ඉල්ලන ප්‍රධාන විපක්ෂ බලවේගී හැටියට දැන් ප්‍රශ්න රැසක තමයි රට තියෙන්නේ. එතකොට දැන් ඔබතුමාලා සූදානමින් සිටිනවා ආණ්ඩු බලයක් ගන්න. ඔබතුමාලා ඉල්ලනවා ආණ්ඩුව දෙන්න ජනාධිපතිකම දෙන්න කියලා ඔබතුමාලා ඉල්ලනවා. දැන් මොකක්ද සැලැස්ම? දැන් ඔබතුමාලා ගතේ සැලැස්මක් ඇතිනේ අරගෙන කරන්න. ඔබතුමාලා අතේ සැලැස්මක් ඇති. දැන් මේ තියෙන ප්‍රශ්නවලට දැන් අපි ආණ්ඩුට ඇඟිල්ල දික් කරලා වැඩකුත් නැහැ. මේ ගිය ආණ්ඩු ගණනාවකට ඇඟිල්ල දික් කරලා වැඩකුත් නැහැ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් තියෙන්නේ විසඳුම. ජනතාව බලාපොරොත්තු වෙන්නේ විසඳුම. ඔබතුමාලාගේ අතේ තියෙන විසඳුම මොකක්ද මේ ගොඩ නැගිලා තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න? මම හිතන්නේ
මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න නම් මුලින්ම ප්‍රශ්නේ මොකක්ද කියලා අපි අඳුර ගන්න ඕනේ. ඒක ලෙඩේ පපුවේ අමාරුවක්ද තියෙන්නේ ඔළුවේ අමාරුවක්ද තියෙන්නේ කියලා මුලින්ම වෛද්‍යවරයා අඳුරගත්තොත් නේ හරි බෙහෙත දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒකේ විශේෂයෙන් මේ වෙනුවෙන් වෙනම කණ්ඩායමක් නිර්මාණය කරලා තියෙන ඔවුන් මේ ප්‍රශ්නේ මොකක්ද කියලා දැනටමත් අඳුරගෙන තියෙන ඒ වෙනුවෙන් විසඳුම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරලා ඒක අපේ රට තුළ කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා අවසන් තීන්දුව తీරනත් මේ වෙනට අරන් තියෙන්නේ. ඒ අනුව තමයි අපේ පක්ෂයක් හැටියට අපි සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය තමයි අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී සුධර්මන් මම හිතන්නේ මේ රට දැන් තියෙන තත්ත්වයක් එක්ක මුලින්ම කළ යුතු දේ තමයි මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕන. අපි ඇත්තටම කියන්න ඕන අපේ රට මෙච්චරක් ණයයි. අපේ රට දැන් මේ තියෙන ඩොලර් මෙච්චරයි. ඒතකොට තෙල් තියෙන්නේ මෙච්චරයි, ගෑස් තියෙන්නේ මෙච්චරයි, හාල් තියෙන්නේ මෙච්චරයි, කිරිපිටි තියෙන්නේ මෙච්චරයි කියලා අපේ රටේ මිනිස්සුන්ට මුලින්ම ඇත්ත කියන්න ඕන. ඊට පස්සේ දැන් රටේ ජනතාව ඇත්තටම කැපකිරීම කරලා ඉවරයිනේ මිනිස්සුන්ට දේවල් නැත්තේ. පාලකයා අවංකව කැපකිරීම කරන්න ඕන. ඒ වගේම තමයි කවුරු හරි හිතනවා නම් තනි පුද්ගලයෙක් මෙතන ජනාධිපති කරාම මේ රටේ ප්‍රශ්න අර ඇල්ඩින්ගේ පුදුම පහන ආවා වගේ දියසෙන් කුමාරයා ආවා වගේ විසඳෙනවා කියලා ඒක පට්ටපල් බොරුවක්. එහෙම දේශපාලන මානසිකත්වයක් අපේ මේ දේශපාලන පක්ෂේ නැහැ. ඒ නිසාම තමයි අපි අලුත් දේශපාලන පක්ෂයක් හැටියට සමගි ජන බලවේගය නිර්මාණය කරේ. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න පුළුවන් වෙන්නේ පුද්ගල කණ්ඩායමකට හා වැඩපිළිවෙලකට. ඒ පුද්ගල කණ්ඩායම අපිට ඉන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා, සරත් පොන්සේකා මැතිතුමා, අපේ රංජිත් බන්දු බණ්ඩාර මැතිතුමා, ඒ වගේම පාටලි චම්පික රණවක මැතිතුමා, හර්ෂිත සිල්වා මැතිතුමා මේ වගේ විශාල කණ්ඩායමක් ඉන්නවා. උන්ට චෝදනා නැහැ. දැන් සරත් පොන්සේකා මැතිතුමා ගත්තොත් නීතිය සාමය හා ආරක්ෂක මැතිකම දුන්නොත් අපි දන්නවා ඒක හරියටම කරනවා කියලා. ඒක යුද්ධෙන් හා අනිත් දේවලින් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේ අනිත් කණ්ඩායම සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල හා පුද්ගල කණ්ඩායමත් එක්ක තමයි අපේ මේ රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් තියෙන්නේ. එහෙම නැතුව සුධර්මන් දැන් අපේ රටේ ජනාධිපතිතුමායි ජාති අමතද්දී ජනාධිපතිතුමා සම්බන්ධයෙන් යම් විවේචනයක් කරා කියලා ඊයේ ප්‍රධාන රජයේ මාධ්‍ය ආයතනයක එක මාධ්‍යවේදිනියක් අයින් කරලා තියෙනවා. බලන්න කොච්චර කැතද කියලා මේක. ඊට අමතරව ජනාධිපතිතුමා අර බොරු කිව්වා වගේ අපේ සහෝදරයන් මෙතන එළ බොරු කියනවා. ඒ නිසා මම හිතන්නේ තවදුරටත් මේ රටේ ජනතාවට බොරු නොකිය යුතුයි. මේ වෙන විට අපේ රටේ සෑම පුරවැසියෙම 6,85,000ට වැඩිය ණයයි. මේක තමයි අපේ රටේ ඇත්ත තත්ත්වය. මේ වෙලාවෙත් අපි පාරේ ගියොත් එimhe හැමතැනම පෙට්‍රල් ෂෙඩ් වල පෝලින් තියෙන්නේ. ගෑස් තියෙන තැන් වල පෝලින් තියෙන. සමහර තැන් වල පෙට්‍රල් ෂෙඩ් වහලා හැබැයි මිනිස්සු වාහන තියලා එතන බලන් ඉන්නවා ඊළඟ පෙට්‍රල් බවුසර එනකම්, ඩීසල් බවුසර එනකම්. මේක තමයි ඇත්ත තත්ත්වය. අපේ රටේ සමහර වයෝවෘද්ධ මිනිස්සුන්ට මේ විදිහට ගන්න බෙහෙත් නැහැ. සමහර රෝහල් වලට ගියාම සමහර බෙහෙත් වර්ග හා සමහර ප්‍රතිකාර කරන්න විදියක් නැහැ. මේක තමයි රටේ ඇත්ත තත්ත්වය. 125ක් විතර ගොවියන්ට හෙට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් මෙතන කවුරුත් කිව්වද මං කිව්වා ප්‍රශ්නයක් හැටියට යූරියා මෙට්‍රික් ටොන් 88000ක් අවශ්‍ය වෙනවා. යූරියා මෙට්‍රික් ටොන් 1500යි තියෙන. කොහොමද ගන්නෙ? කෘෂි කර්මාන්තය වර්ධනය වුණාලු, අරක වර්ධනය වුණාලු, මේක වර්ධනය. කොහෙන්ද වර්ධනය වෙලා තියෙන්නේ? වර්ධනය වෙලා නැහැ. ගිය පාර අස්වැන්නේ 140යි වීවස් අස්වැන්නේ ලැබුණේ. ඒ නිසා තමයි හාල් පිටරටින් ගේන්න වෙලා තියෙන්නේ. සුධර්මන් අපේ රටේ අස්වැන්නේ වැඩි වුණා නම් පිටරටින් හාල් ගේන්න ඕනේද? හරි සරල ප්‍රශ්නයනේ මේ තියෙන්නේ. අපේ රටේ අස්වැන්න හරියට තිබ්බනම් පිටරටින් හාල් ගේන්න ඕනේ නැහැ. ඉදිරියේදී අපේ රටේ හාල් නැත්තරම නැතුනොත් මේ සීළු දේවල් අපිට පිටරටින් ගේන්න වෙන්නේ. ඒ නිසා අපේ රට නිර්මාණය වෙච්ච අර කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත වුණා වුණ කෘෂිකර්මාන්තය මේ රාජපක්ෂවරු කාලිංගමාකටත් වැඩි විනාශ කරා. ඒ නිසා දේශපාලන පක්ෂයක් හැටියට තවදුරටත් මේ රටේ ජනතාවට බොරු කරනවා වෙනුවට ඇත්ත ඇති සැටියෙන් කියලා ඒ නිර්මාණය කරපු වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තමයි අපේ වගකීම. ඒ සඳහා අනිවාර්යෙන් අපි සියලු දෙනාට ආරාධනා කරනවා. මොකද ඇත්තටම මේ ආණ්ඩුව බලය ඇවිල්ලා මුල් අවස්ථාවේදීම ප්‍රශ්න ආපු වෙලාවේ සියලු දෙනාට ආරාධනා කරා නම් ඇත්තටම මේ සාර්ථක ගමනක් යන්න තිබ්බසුතන්. එහෙම නැතුව මම තමයි හොඳටම කරේ, මට තමයි හොඳටම කරන්න පුළුවන්, අරහේ කරපුවා කියනවා මම කරපුවා කියන්නේ නැහැ කියලා පම්පෝරි ගගහ ඉඳලා අන්තිමට රට නන්නත්තර කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අද ස්වේච්ඡාවෙන් ලංකාවේ ඉන්න සියලු පුරවැසියන් කියන්නේ ජනාධිපතිතුමනි දැන් ඇති යන්න කියලා. මේක තමයි ඇත්ත තත්ත්වය. ජනාධිපතිතුමා වැඩියෙන්ම ගේන්න කඩේ කීප මිනිස්සු අද එළියට ඇවිල්ලා කියන්නේ අවලස්සන ඇමරිකානුවයි රාජපක්ෂ කියන ඒ බූවල්ලා පවුලයි මේ රට විනාශ කරනවා. ඒ නිසා රාජපක්ෂ වරුන්ට තවදුරටත් මේ රටේ පාලන බලය ලබා ගන්න ඉඩ තියන්නේ නැහැ කියලා. මේක තමයි යථාර්ථය. ඒ නිසා සමගි ජන බලවේගයේ හැටියට අපිට වැඩපිළිවෙලක් තියෙනවා, අපිට කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා ඉදිරියේදී මුලින්ම අපි කරන්නේ මේ රට 2019 තිබ්බ තත්ත්වයට පත් කරනවා. ඉස්සර අපි කිව්වා අපි හම්බ කරොත් අපි කනවා කියලා. දැන් අපි හම්බ කරාට අපිට කන්න බෑ. ඒක තමයි ඇත්ත. මුලින්ම අපි හම්බ කරොත් අපි කන තත්ත්වයට පත් කරන්න ඕනේ. එතනින් එහාට තමයි ඉතුරු ප්‍රශ්න වලට අපිට විසඳුම් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා
මේ රටේ සියලු දෙනාට අපි ආරාධනා කරනවා ප්‍රධාන විපක්ෂය හැටියට සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ආවේ මම කතා කරන්නේ මම කාණ සුද්ධ කරා මම දේශපාලනයට සම්බන්ධ වුන්නේ නැහැ මම හොරකම් කරන්නේ මම වංචා කරන්නේ ඒ නිසා මේ රට සිංගප්පූරුවක් කරනවා කියලා. ඒකනේ විමල් වීරවංශ මැතිතුමා කිව්වේ ලීක් වන්නේ මහතෙර මොහොමඩු එකතුවෙන් ආව කියලා. දැන් නම් කියනවා ලීක් වන්නේ මැරලලු මහතින් මොහොමඩ් විශ්‍රාම ගියාලු. ඉතින් ඒ නිසා තවදුරටත් අර සුරංගනා කතා කියන දේශපාලන නායකයෝ පක්ෂ මේ රටේ පාලනයට આવොත් එහෙම මීටත් වැඩිය නන්නත්තර වෙන්න තමයි අපේ රටට වෙන්නේ. ඒ නිසා තවදුරටත් සුරංගනා කතා වලට ඒ නාට්‍ය වලට රැවටෙන්නේ නැතුව ඇත්තටම මේ රටට ආදරය කරන කණ්ඩායමට මේ රට කරන්න පුළුවන් කණ්ඩායමට මේ රට බාර දිය යුතුයි. ඒ සඳහා ඉදිරියේදී සමගි ජන බලවේගය හැටියට අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. හොඳයි. සංජය කරුණාරත්න දැන් මේ ආකාරයට දැන් ඔබතුමාලගෙන් අහන්න දෙයක් නැහැ. આવොත් මොකද කරන්න කියලා. ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ දැන් තියෙන්නේ ප්‍රශ්න රැසක් මැද්දේ. ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයලා ඒ ජනතාවට මේ ලබා දිය යුතු දේවල් ලබා දෙන්න. දැන් මේ කියන දේ තමයි ඇත්ත කියන්නේ නැහැ කියලා. රටේ ආර්ථිකය මොන තත්ත්වෙද තියෙන්නේ? ඩොලර් ප්‍රමාණය කොච්චරද තියෙන්නේ? රටේ තෙල් මොන ප්‍රමාණයක්ද තියෙන්නේ? ලැබෙයිද නොලැබෙයිද? ඇත්තටම මොකක්ද සැලැස්ම? ඔබතුමන්ලගේ පක්ෂය හැටියට, ආණ්ඩු කරන පක්ෂය හැටියට ඔබතුමන්ලා මොන ආකාරයෙන්ද රටේ ජනතාවට පැහැදිලිව කියන්න පුළුවන්ද? ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේ නැති එක ඇත්ත. ඔබතුමන්ලා පාලනය නොකරන තැනක ඉන්නේ නැති එක ඇත්ත. නමුත් ඔබතුමන්ලා තමයි ප්‍රෙෂර් ගෲප් එක. මේ තරුණ කණ්ඩායම තමයි ආණ්ඩුවේ තීරක බලවේගය බවට පත් වෙලා තියෙන්නේ. එහෙම තීරක බලවේගයක් හැටියට ඔබතුමන්ලා ඉන්නවනේ. ඔබතුමන්ලා කිව්වා ඒ තීරක බලවේගයක් හැටියට ඔබතුමන්ලා ඉන්නවා කියලා. මේ තීරක බලවේගය හැටියට මොකක්ද ජනතාවට කියන්න පුළුවන් මේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන එක? ඔව් ඇත්තම සුධර්මන් දැන් අපේ සභාපතිතුමා කතා කර ආකාරයට දැන් ඒගොල්ලෝ කියන දැන් මෙතනනේ ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම කියන අපි ආපුවම මේකට විසඳුම් තියෙනවා කියලා. නමුත් ඒ විසඳුමේ ස්වභාවය හෝ ඒ විසඳුම මොකක්ද කියන එක කියන්නේ නැහැ. අපි ආපුවම තෙල් දෙනවා, අපි ආපුවම ඩොලර් වැඩි වෙනවා, මේකට අපිට වැඩපිළිවෙලක් තියෙනවා කිව්වා. නමුත් අපි වැඩපිළිවෙල මොකක්ද කියන එක කියනවා. ඒක මෙතුමන්ලත් දන්නවා. ඒ කියන්නේ ඒක තමයි මේ දැන් මේගොල්ලෝ මේ කොළඹට ඇවිල්ලා කෑග ගහ දැන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න යම් ආකාරයක ප්‍රතිරෝධයක් දක්වන. නමුත් කොහොම නමුත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ඇත්තම කතාව. ඔබතුමා අහපු ආකාරයට දැන් අපි මේ පොදු ජන පෙරමුණ තරුණ සංවිධානය පොදු පෙරමුණ පක්ෂයේ ප්‍රධාන අනුසංවිධානයක්. තරුණ හා කාන්තා දෙක තමයි ප්‍රධාන අනුසංවිධානයක්. අපිට ලොකු මේ කේවල් කිරීමේ බලයක් ඇත්ත වශයෙන්ම ප්‍රෙෂර් බලයක් අපිට ප්‍රෙෂර් කිරීමේ හැකියාවක් අපිට පක්ෂය තුල තියෙනවා. නමුත් ආණ්ඩුකරණය සහ කිරීම කියන ක්‍රියාවලිය තුල තියෙන සංකීර්ණත්වය අපි අවබෝධ කරගන්න. දැන් අපි මම මේ වෙනකොට කියන්නම් අපි දන්න ආකාරයට. ඒ කියන්නේ අපි ක්‍රියාත්මක කරන්න යන ආර්ථික වැඩපිළිවෙල මොකක්ද කියන එක. දැන් මෙතුමන්ලා කියනවා අපේ නායකයෝ මෙහෙමයි ඒගොල්ලෝ කරනවා ඒගොල්ලෝ මෙහෙමයි කියලා. දැන් ඒගොල්ලොත් කරලානේ දැන් මේ අපිට ආවේ 69 ලක්ෂයක් අපිට දුන්නේ ඒක කරුවායින් පස්සේනේ. ඉතින් ඒ කරපු ආකාරයක අපිට අවබෝධයක් තියෙනවානේ. හොඳයි. අපි කියමු දැන් අපි ගත්තොත් එහෙම අපි ආර්ථික ප්‍රතිව්‍යුහ වැඩපිළිවෙලක් කියන එකක් අපෙන් යෝජනා වෙලා තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ආයෝජන ප්‍රවර්ධන හා පෞද්ගලික ව්‍යවසායකත්ව සංවර්ධනය. දැන් ආයෝජන ප්‍රවර්ධනය කරා වගේම ලංකාව තුල ව්‍යවසායකත්ව මානසිකත්වයක් විශේෂයෙන්ම තරුණ විවසායක මානසිකත්වයක් ගොඩනගන්න ඕන. මේක තුල දැන් අපි ගත්තොත් එහෙම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ওই නියෝ ලිබරල් මොඩලය තුල තියෙන මේ ඒ කියන්නේ ඔය ලෙසිෆෙයා කියන එක නෙමෙයි නිර්බාධක ආර්ථිකය කියන එකට වඩා දැන් අපි හොඳ උදාහරණයක් ගමුකෝ. රට තුල ගෑස් ඉංගිය ගන්නකෝ. දැන් මම මේ අහන්නේ මේකත් සොයම් විවේචනයක් එක්තරා ආකාරයක. දැන් ගෑස් නැව වරායට ආවයන් පස්සේ තමයි කියන්නේ මේකට ගෙවන්න සල්ලි නැහැ කියලා. මං කියන්නේ මේ තෙල් නැව වරායට ආවයන් පස්සේ තමයි අමිති කියන්නේ මේකට දැන් ගෙවන්න සල්ලි නැහැ. මේක අපේ වරදක් නෙමෙයි, මේක ආණ්ඩුවේ වරදක්, මේක රාජපක්ෂලාගේ වරදක්, මේක නැත්තම් ඒක තේරෙද මං කියන එක. දැන් මේ වගවීම සහ වගකීම කියන එක අපි මීට වඩා වැඩි කරන්න ඕනේ. සහ අර සංජය කියන්නේ මම ඔබතුමාට බාධා කරනවා නෙමෙයි. දැන් ඔබතුමා කියන්නේ මේක හිටපු ඇමතිවරයා. අපි නම් වශයෙන්ම කියමු උදේගම් මම්පිල ඇමතිවරයා වක් කියන්න ඕනේ කියලාද ඔබතුමා කියන්නේ? මම කියන්නේ මේ වගවීම එතුමා තුල තියෙනවා නේද? මං කියන්නේ මේ ඒකට නේද අපි බලයටපත් වෙන්නේ. දැන් ඔබතුමාන්ලා මේ කියන හැම දෙයක් තුලම අර ඔබතුමා කොට අපි පාර්ලිමේන්තුවේ නැහැ කියලා නෑ. අපි වගකීම සහ වගවීම අපි දරනවා. දරලා අපි කියනවා නෑ අපිට උත්තරයක් තියෙනවා කියලා. අපිට උත්තරයක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ උත්තරය අහලා මේගොල්ලෝ කියන්නේ ඒ උත්තරය අපි කරන්නේ අපි බලයටපත් වුණාම. මේකනේ මේ විසඳ ගන්න බැරි සමීකරණය. මෙතන තියෙන මේ අපි බලයටපත් වුණොත් අපි මේක කරනවා. ඊට පස්සේ ඒගොල්ලොත් බලයටපත් වෙනවා. තව කාලයක් යනවා. මේ ඊට පස්සේ ආයි තව කට්ටියක් කරන්න යනවා. ඕක නෙමෙයි ක්‍රමය. අපි බලයටපත් වුණොත් මේක කරනවා. අපි කියන්නේ මේකට තිත තියමු.
ශ්‍රී ලාංකීය තාරුණ්‍ය වෙනුවෙන් මේකට තිත තියමු. තිත තියලා අපි ආපහු හැරෙමු. අර කිව්වා වගේ පළවෙනි වැඩපිළිවෙල ආයෝජන ප්‍රවර්ධන හා පෞද්ගලික ව්‍යවසායකත්වය. එතකොට ඒ තුල අපි බලන්න ඕන. දැන් මේකට මම හොඳ උදාහරණයක් දෙන්නම්. ශ්‍රී ලංකා ටෙලිකොම්. දැනට දශක දෙකමාරකට විස්සලා මේ දුරකථනයක් කියන්නේ සුපෝභෝගී භාණ්ඩයක්. ඔබතුමාට මම හිතන්නේ මතකද අපි කුඩා කාලේදී. දුරකථනයක් සුපෝභෝගී භාණ්ඩයක්. මේක පොලිමේ ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්සේ ගිහලා දේශපාලඥයෝ පස්සේ ගිහලා බලවතුන් පස්සේ ගිහලා ගෙදරට ටෙලිෆෝන් එකක් ගන්න ඕනේ. අද මේක ඊටාම මේ කියන්නේ හැමෝම කෙනාගේ මතයේ තියෙන භාණ්ඩයක් බඩපත් වෙලානේ. මොන ඩීසල් නැති වුණත් මොන ප්‍රශ්නයවත් රීලෝඩ් එක දාගන්නවනේ අපේ තරුණයෝද. මම කියන්නේ ඒක උදාහරණයක්. දැන් මේ ආකාරයට ව්‍යවසායකත්ව පරිවර්තනයක් රට තුල සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා අපි පෙනී හිටිනවා. දෙක තමයි ග්‍රාමීය ආර්ථිකය පරිවර්තනයකට බාධනය කළ යුතුයි. දැන් මේ ග්‍රාමීය ආර්ථිකය කියන්නේ අපි දකින්නේ ශ්‍රම වෙළඳ පොලක් හැටියටනේ. ග්‍රාමීය ආර්ථිකය ශ්‍රම වෙළඳ පොලක් හැටියට අපි දකින්නේ. නමුත් ඇත්ත වශයෙන්ම මේ රටේ ගාමක බලවේගයේ වියුත්තේ ග්‍රාමීය ආර්ථිකය. මම කියන්නේ මේ මොකද්ද අපේ ග්‍රාමීය ආර්ථිකය තුල තියෙන සැබෑ විභවයන් අඳුනාගෙන ඒවා සංවර්ධනය කරන්න අපි වැඩ කටයුතු කළ යුතුයි. දැන් අපේ ශ්‍රීලාල් සහෝදරයා සඳහන් කරා වගේ ඔය අපනයන ගම්මාන හෝ වෙනත් ආකාරයක ක්‍රමවලින් අපි උත්සාහ ගන්න යන්නේ ඒක තමයි. ඉතින් එතකොට ග්‍රාමීය ආර්ථිකයේ පරිවර්තනයකට භාජනය කරනවා කියලා අපි බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. ඒක තමයි අබ්බතමම ගමට යන්න පුළුවන් දේ අපි ගමට යන්නේ ඔය පැකේජ් එක අරගෙන. ඉතින් එතකොට කියයි අපිට තෙල් නෑ, අරක නෑ, පෝර නෑ, මේවා නෑ. නමුත් අපි අත් වශයෙන්ම ගත්තොත් ශ්‍රී ලංකා ඉතිහාසයේ අපේ දේශයේ ඉතිහාසයේ ඉහළම වී වලට ගෙවිය යුතු ඉහළම මිල අපි අද ගෙවනවා. උතුවර්තා විනාඩියක් කාලයක්. හරි. ඊට පස්සේ තමයි අපි ඊළඟ එක තමයි සුනීත බලශක්ති වැඩපිළිවෙල. සුනීත බලශක්ති වැඩපිළිවෙල අපි සෞභාග්‍ය දැක්මෙත් අපි කතා කරා. අර මෙතුමා කිව්වා වගේ ස්විච් එක ඉන්දියාවට යන්නේ නෑ. මේ රටේ තියෙන හුලං වලිනුයි මේ රටේ තියෙන ඉරිවිලියනුයි අපි සුනීත බලශක්ති වැඩපිළිවෙලට ගියොත් එහෙම අපිට ඒක ඇත්ත වශයෙන්ම මේ රට තුළ ප්‍රායෝගිකව කරගන්න පුළුවන් දෙයක් ඒක. ඊළඟ තමයි අපි ඩිජිටල් ඉකොනොමි කියන එකකට අපි යන්න ඕනේ. ඩිජිටල් ඉකොනොමි එකක් කියලා කියන්නේ මේ රටේ තියෙන ඔය වංචාව දූෂණය මම ඔය වංචාව දූෂණය කියන එක මම ඇත්ත වශයෙන්ම ওই වචනට මම විරුද්ධයි. ඒ කියන්නේ මම විරුද්ධයි කියන්නේ මේක අපි පාවිච්චි කරන්නේ මිනිසුන්ට දමල ගන්න. නමුත් මම කියන්නේ ඇත්තම වංචාව දූෂණයට වඩා ඔබත් මාත් එකඟ වෙයි. අකාර්යක්ෂමතාව තමයි මේ රටේ තියෙන ලොකුම නාස්තිය. අකාර්යක්ෂමතාව. අපි උදේට වැඩට එනවා, දවස් අවසානයේ වැඩ ඇරලා යද්දී අපි සියලු දෙනාම අපෙන් ප්‍රශ්න කරොත් එimhe හදවට එකගව මම යම් ප්‍රයෝජනවත් කාර්යයක් කරාද කියලා කිව්වොත් අපි ඔක්කොම හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි මානව ප්‍රාග්ධන සංවර්ධනය. සෞඛ්‍ය, අධ්‍යාපන හා සමාජ සුරක්ෂිතභාවය. සමාජ සංරක්ෂණය කියන ඒ මානයන් වල අපි අපේ මානව ප්‍රාග්ධනය වර්ධනය කරනවා. එතකොට අර මෙතුමා කිව්වා වගේ ડોක්ටර්ලා අපි ශ්‍රමිකයන් පිටරට අරින්න නැතුව අපිට ડોක්ටර්ස්ලා පිටරට අරින්න පුළුවන් මේක නැත්තම් වෘත්තිකයන් පිටරට අරින්න පුළුවන් ක්‍රමය අපිට පැහැදිලි. ඉතින් මම මේ වගේ වැඩපිළිවෙලක් මේ රට තුල ක්‍රියාත්මක අපි ඇත්ත වශයෙන්ම මේ කොවිඩ් වසංගතය නොතිබුණා නම් මේක දැනටමත් ක්‍රියාත්මක වෙලා ශ්‍රීලාල් සහෝදරයා සඳහන් කරා ඉදිරියට තව දෙරත් අපි දැනටමත් මේක වැඩපිළිවෙල පටන් අරන් ඉදිරියට යන ගමන් අපි ඉන්නේ. ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලාංකේය තාරුණ්‍ය වෙනුවෙන් අපි මේ වෙලාවේ මේ රටට සිටිය යුතුම නායකත්වය තමයි අපිත් එක්ක ඉන්නේ. කවුරු මොන විදිහට විවේචනය කරත් අපිට ඒ නායකත්වය අපිත් එක්ක ඉන්නවා. අපිට තියෙනවා. ඒ නිසා මම ලොකු විශ්වාසයෙන් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපි පෙනී හිටිනවා. මේ ඔය සින්ඩරෙල්ලා මේ මොකද්ද ප්‍රතිපත්ති නෙමෙයි අපි ගාව ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික ප්‍රතිපත්තියක් තියෙනවා. රංග ගුණසේකර දැන් ඔබතුමා පැහැදිලි කළා ඔබතුමාලගේ ක්‍රියාදාමය. කොහොමද රට ගොඩනගන්නේ, කොහොමද ආර්ථිකය හදාගන්නේ, මොකක්ද ආර්ථික ප්‍රතිපත්තිය නිෂ්පාදන ආර්ථිකයක් තුලින් කොහොමද රට මේ ඉදිරියට ගෙනියන්නේ කියලා. දැන් ඒකම ඔබතුමාලට දැඩි විවේචනයක් තියෙනවා ඉන්දියාව සමග මේ කරන ගනුදෙනුව. චීනය සමග මේ කරන ගනුදෙනුව. මේ රටවල් බටහිර රටවල් සමග කරන ගනුදෙනුව. නොපෙනෙන ඩීල් පිළිබඳවත් ඔබතුමාලා නිරන්තරයෙන්ම ඔබතුමාලාගේ පැත්තෙන් ඇහෙන දෙයක්. දැන් ඔබතුමාලා මොකද්ද කරන යෝජනාව? රටක් හැටියට අපිට හුදකලා තනියෙන් ගමනක් යන්න බෑ. දැන් සමාජවාදී කඳවුරක් කියන එකක් ලෝකේ අද හොයාගන්න ලේසි පහසුත් නැහැ. ඔබතුමාලා ආණ්ඩු බලය ගත්තොත් ඔබතුමාලා නම් දැන් හෙට රට බාර ගන්න ඉන්නේ මොකක්ද ජාත්‍යන්තර ප්‍රතිපත්තිය? මොකක්ද ඔබතුමාලගේ විදේශ ප්‍රතිපත්තිය? මොන ආකාරයෙන්ද මේ විදේශ ප්‍රතිපත්තිය ඔබතුමාලා අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒක තමයි පළවෙනිම දේ තමයි ඒ කියන්නේ අපි රටේ බලය ගන්නවා කියලා කියන එකම ඇතුලේ තියෙන දේ තමයි සුධර්මන්. ඒ කියන්නේ අපිට දැන් ලෝකයේ තියෙන තත්ත්වයක් එක්ක ලෝකයේ රටවල් එක ගනුදෙනු නොකර අපිට වැඩ කරගෙන යන්න බෑ. ඒක විහිළුවක්. ඒ කියන්නේ එහෙම එකක් ජීවිතේට අපි කතා කරලා නැහැ. නමුත් එහෙම එකක් නෑ. අපි කාලා අපේ රටේ දේවල් ඔක්කොම නිෂ්පාදනය කරලා එහෙම එකක් කරගන්න බෑ.
ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ලෝකේ සෑම රටක් එක්කම වැඩ කරගන්න. හැබැයි අපි ඒ තියෙන රටවල් එක්ක කරේ අත දාගන්නේ නැතුව ඒගොල්ලත් එක්ක වෙන වෙන පුද්ගලික ගේම් ඩීල් යන්නේ නැතුව අපි රාජ්‍යතාන්ත්‍රිකව නොබෙදි පිළිවෙත පදනම් කරගෙන අපි සියලු රාජ්‍යයන් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඒ වගේම අපි කල්පනා කරනවා විශේෂයෙන්ම ඉන්දියාව අපේ ආසන්නම රාජ්‍ය. ඒක නිසා ඒකත් එක්ක සුවිශේෂ දේශපාලන ක්‍රියාවලියකට අපි යන්න ඕනකම තියෙනවා. ඒ කියලා කියන්නේ අපේ තියෙන සම්පත් ටික ඉන්දියාවට විකුණන එක නෙමෙයි. අපේ අර්බුදය ඇතුලේ ඉන්දියාවට අපේ තියෙන දේවල් ටික විකුණන එක නෙමෙයි කියන එක තමයි අපේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය බවට පත් වෙන්නේ. ඒක නිසා ඒ නිදහස් මානසිකත්වයෙන් අපි ලෝකේ තියෙන සෑම රාජ්‍යයක් එක්කම අපි ගනුදෙනුව කරනවා කියන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ මට දැන් අපේ සහෝදරු දෙන්නා විශේෂයෙන්ම පොදු ජන එක්සත් පෙරමුණ මැදිහත් වෙච්ච එකේ ගොඩාක් තොරතුරු කියද්දි දැන් මට හිතෙනවා සුධර්මන් කියන්නේ මේ සහෝදරුන්ගේ අහසකට අඩුපාඩුකට වඩා මට හිතෙනවා දැන් අර ජනාධිපතිවරයා ජාතිය ඇමතුව කතා වගේම ඒ වගේම ජනාධිපතිතුමා බලයට එන්න ඉස්සෙල්ලා කතා කරපු එකක් තිබුණානේ දෝවල් ගොඩාක් අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ ඩිජිටල් ආර්ථික ආරෝම එක ඒ ටික තමයි තාම කියන්නේ. දැන් අවුරුදු දෙකමාරක් වෙලා තියෙනවා. දැන් තාම එතකොට ඒවා කියනවා මේ වෙන දේවල් නෙමෙයි. ඉතින් ඒවා යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. එකක්වත් සංකල්ප බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් මේ අපි මොකද්ද මේ රටේ ජනතාවට කියන්නේ? අපිට තියෙන දේ තමයි අපේ රටේ ඉන්න තරුණ තරුණියෝ සියලු දෙනා මෙන්න මේ தත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. මේ මොකද්ද දැන් අපිට වෙලා තියෙන්නේ? ඒ කියන්නේ මාරුවෙන් මාරුවට නිල් පාට කොළ පාට නැත්තම් පුරහන් පාට මේ සියලු පාටවල් එකතු කරලා අවුරුදු 74ක් ඇතුළතදී අපේ රට ගෙනල්ලා තියෙන තැන තමයි තියෙන්නේ. ඒක නිසා අපි දෙගොල්ලෝ දැන් දෙපැත්තට රණ්ඩු වෙනවා. අපි චුට්ටක් ණය ගත්තා, මෙයා මෙච්චරක් ණය ගත්තා කියලා. ඒකෙන් අපිට වෙලා නැහැ. අද ලක්ෂ 9කට වඩා අපි හැමෝම ණයකාරයෝ බවට පත් වෙලා තියෙනවා. අද අපේ රටේ ආර්ථිකය ඇතුලේ අපි දන්නේ අපේ අම්මට තාත්තට හෙට බේත් දෙන්න පුළුවන් වෙන්නේ කියලා. ඔබ දන්නේ ඔබ හෙට ඔබේ අධ්‍යාපන ක්‍රියාවලිය මොකද්ද වෙන්නේ කියලා. ඔබේ ආර්ථිකය මොකද්ද වෙන්නේ කියලා. ඔබෙන් අහුවොත් එimhe හෙට මොකද්ද කරන්න කියලා ඒකට කියන්න උත්තරයක් නැති වෙන තැනකට අද රටේ අපේ පාලකයෝ මේ අපේ රටේ අරගෙන ඇවිල්ලා තිනවා. එතකොට අපේ රටේ අපේ තියෙන මේ ස්වභාවික සම්පත් අපේ රටේ තියෙන භූමිය ඇතුලේ අපි කවදාවත් පෝලිං වල ඉන්න ඕන කට්ටියක් නෙමෙයි. අපි ඩොලර් හිඟා ගන්න ඕන රටක් බවට පත් වෙලා නෙමෙයි තියෙන්න ඕනකම තියෙන්නේ. හැබැයි අපේ රටේ අපි හැමෝම දුප්පත් වෙලා තියෙනවා. හැබැයි අපිව පාලනය කරපු පාලකයෝ හැමදාම පෝසත් වෙලා තියෙනවා. මං කියන්නේ තරුණයෝ ඔබ හිතන්න පාලකයෝ පෝසත් වෙන්නත් අපි දුප්පත් වෙන්නත් මොකද්ද මේකේ තියෙන්නේ? තියෙන එකම දේ තමයි මේගොල්ල හැමදාම කරපු දේ තමයි එක පැත්තකින් ණයට කාපු එක ඊට පස්සේ විකුණන් කාපු එක හොරා කෑම එක. ඕක තමයි ප්‍රතිපත්තිය බවට පත් වෙලා තිබුණේ. ඒක නිසා අපිට සුන්දර ලොකු වත්තක් තිබුණා. ඒක ස්වභාවික තත්ත්වෙන් ගංගා ඇලදොල වලින් පිරිච්ච වත්තක් අපිට තිබුණා. හැබැයි අවුරුදු 74ක් ඇතුළතදී අපි අවුරුදු 5කට මැනේජර් කෙනෙක් පත් කරනවා. හැබැයි මැනේජර් කරේ ඒක පාලනය කරනව වෙනුවට මේ අපේ සුන්දර බිමේ කෑලි විදේශ රටවල් වලට විකුණලා තමන්ගේ account එකට තමන්ගේ පුද්ගලික පවුල් වලට ධානය රැස් කරගත්ත එක තමයි තිබුණේ. ඒතකොට මේක දැන්වත් අපි වෙනස් කරගන්න ඕනකම තියෙනවා. ඒක වෙනස් නොකර ගත්තොත් අනිවාර්යයෙන්ම ඔබයි අපයි සියලු දෙනා එකතු වෙලා රටක් ලෙස වලපල්ලට යන්න තියෙන්නේ. මොකද අපි මෙතන අපි කතා කරන සාධිච්ච බහුතරයක් ඉන්න අපි හැමෝටම අපිට තියෙන එක රටයි. එකම එක මාතෘ භූමිය අපිට තියෙන. අපිට රටවල් කීපක නැහැ. අපි මේ රටේ ඉපදෙනවා. අපිට මේ රටේ මැරෙන්නත් ඕනකම තියෙන නිසා අපිට ශ්‍රී ලංකාව කියලා රටක් ඕනකම තියෙනවා. හැබැයි අපි පාලනය කරපු පාලකයෝ හැමෝම එකට එකතු වෙලා මේ රට දූෂණය කරලා තිනවා. අපේ මාතෘ භූමිය දූෂණය කරලා තිනවා. ඒක නිසා ක්‍රමානුකූලව අපේ රට ඉන්දියාවට නැත්තම් චීනෙට නැත්තම් ඇමරිකාවට අපේ රටේ පළාත් ටික වෙන් කරලා දෙන්න යන්නේ. තව ටික කාලයක් යද්දි ගොඩාක් වෙලාට පළාත් 9 වෙන් වෙලා පළාත් 3කට කැඩිලා එකක් ඉන්දියාවට එකක් චීනෙට එකක් ඇමරිකාවට වෙන් වෙන තැනකට තියෙන. ඒක නිසා දැන් අපිට තියෙන දේ තමයි මේ අවුරුදු 73ක 74ක ආපු ක්‍රියාවලියට අවසන් කරන්න ඕනකම තියෙනවා. ඒක නිසා අපි හිතනවා මේ රටේ තරුණ තරුණියෝ ඒ වගේ මේ රටේ ඉන්න ප්‍රගතිශීලී මිනිස්සු ඒකට පෙර නිමිති පහල කරන්න පටන් අරන් තිනවා. මේ ප්‍රශ්නය හරියට තේරුම් ගන්න. ඒක නිසා ඇත්ත අපේ රටේ ගිනි අරගෙන තියෙනවා. හැබැයි ඒ ගිනි ගොඩ ඇතුලේ පරණ හොරු රීකන්ඩිෂන් කරලා එන හොරු නැවතත් බලයට ගේන්න ඔබ උත්සාහ කරනවා නම් ඒකත් ආයි නැවතත් අවුරුද්දකින් දෙකකින් මේ රට තවත් ගිනි කන්දකට එරෙන්න වෙන උත්තරයක් නෑ. ඒක නිසා මේ නිල් පාට, කොළ පාට, මේ අනිත් පාට සියලු පාටවල් එකට එකතු කරලා ජනතා බලයක් නිර්මාණය කරන්න ඕනේ. ජනතා බලය නිර්මාණය කරන්න පුළුවන් ඉන්නේ ඔබ අප එකතු වෙලා හදාගන්න සියලු බලවේගයත් එක්ක එකතු වෙලා හදන ක්‍රියාවලියට තමයි. ඒක නිසා අපි කියනවා විශේෂම තරුණ පරම්පරාවට ඔබ දැන් වහාම මේ සටනට ආරම්භය දෙන්න. ඔබ අපේ මාතෘ භූමිය බේරා ගැනීම වෙනුවෙන් සටනට පැමිණෙන්න. ඒ සටන ප්‍රජාතන්ත්‍රවාදීව අපි කරලා මේ තියෙන ආණ්ඩුව පළවා හැරලා මේ ඔබේ අපේ රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමට මඟ සලසන්න මැදිහත් වෙන්න සටනට එන්න කියන ආරාධනාව තමයි අපි මේ රටේ ඉන්න තරුණ පරම්පරාවට කියන්නේ. එන්න අපි එකට එකතු වෙලා මේ රට හදමු. ඔබේ ජීවිතයත් රටත් සුන්දර කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම.
හොඳයි. හේමන්ත ශ්‍රීලාල් ඔබ කොහොමද දකින්නේ රටත් අනාගත පරම්පරාවත් සුන්දර කරන්න? ඒ කියන්නේ තමුන්නාන්සලා හදපු ආණ්ඩුවට බැරි වෙලාද තියෙන්නේ. ඒ කියන්නේ තව අවුරුදු 3ක් විතර තියෙනවා ඡන්දයකට යනවා නම්. ඔබතුමාලට ඒ අවුරුදු 3 ඇතුළතවත් ඔය කියන විදිහට ඔබතුමාලා හිතපු පතපු විදිහට මේ රට ගොඩනගන්න මේ රටේ තරුණ පරම්පරාවේ රටේ අනාගතයට ඒ සුරක්ෂිත රටක් හදලා දෙන්න ඒ වැඩපිළිවෙල බලාත්මක කරගන්න පුළුවන් කමක් ලැබෙයිද? අපේ අර මාතෘකාවත් එක්ක ජාතික ආණ්ඩුවක් කියන එකක් නැතුව ඔබතුමාලට විතරක් මේ ආණ්ඩුවට තනි ආණ්ඩුවක් විදිහට ඔබතුමාලට ඒ ගමන ඒ ඉදිරිපත් කරපු සංකල්පය යථාර්ථයක් කරගන්න පුළුවන් වෙයිද? සදරුණ අයියේ මම හිතන්නේ මම ගිය වටේදී කිව්වේ අපි ඒකට අඩිතාලම දාලා ඉවරයි. මෙතුමා කියපෝ මේ ආර්ථික මොඩලේ අපි හදලා ඉවරයි. එතකොට එයාලා හීන පෙන්වන්නේ අපි හීන පටන් අරගෙන ඉවරයි හීන වලට පණ දෙන්න. එතකොට ඒ ආර්ථික දැක්ම අපිත් එක්ක යනවා. අවුරුදු 74කට බැන බැන ඉන්න නෙමෙයි අපි ඕනේ. අවුරුදු 74කට අපේ ජයපි සහෝදරයන් අහන්න තියෙන කී පාරක් උලුක්කු තිබ්බද කියලා මේ ආණ්ඩුපත් කරන්න. එතකොට ඒවැ වගකීම ගන්නේ නැද්ද? අවුරුදු 74ක් ඇතුළත එතුමන්ලගේ වැඩ වර්ජන ඒවා මේවට අදාළ නැද්ද කියලා මම අහන්න කැමතියි. ඒ වගේම මේ තියෙන ප්‍රශ්න අපි විසඳ ගන්න අපිම තමයි අවශ්‍ය. එතකොට මේ තරුණ දේශපාලඥයා හැටියට සුදය තියෙනවා මේ බුදුහාමුදුරන්ගේ වදනක් තියෙනවා තමන්ගේ ගේ ගිනි ගනිද්දි ගිනි තීබු එක හොයන්න නැතුව ගේ නිවන්න කියලා. අපි දැන් මේ ගේ නිවන්න තමයි ඕනේ. මේකට අපි ගිනි තියපු එක කවුද කීගේ හොය ඉඳියොත් ගේ ගිනි අරන් ඉවර වෙයි. ඒක නිසා අපිට ගේ ගිනි තියපු එක වැඩක් නැහැ. අපි දැන් මේ රට ගොඩ ගන්න අපි වැඩපිළිවෙලක් යන්න ඕනේ. එතකොට අපි මේ හෙට අනාගතේ මොකක් වෙයිද? හෙට බෙහෙත් ටික ලැබෙයිද? එහෙම මානසිකත්වයකට මේ තරුණියව පත් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි බලාපොරොත්තු තියා ගන්න ඕනේ. බලාපොරොත්තු තියාගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. එතකොට ඒ වෙනුවෙන් අපි සූදානම් කරලා තියෙනවා. මම ඒ වෙලේ කිව්වා වගේ අපි මේ ආර්ථිකය සූදානම් කරගෙන යනවා. ඒක නිසා අපි තරුණ දේශපාලඥයෝ හැටියට මේක හිතනවා නම් මේ රට වැටිලා මැරිලා මේක මේ අලු මතින් තමයි මේක එන්නේ කියලා එහෙම මේ ජනතාව මෝඩ නැහැ. මේ හැමෝම 225ම එපා කියලා කියන්නේ. මේ රට අපි එකතු වෙලා ගොඩගත්තේ නැත්තම් මේ දේශපාලනේ තරුණයෝ හැටියට කරන්න වෙන්නේ නැහැ. මේ ජනතාව කියන්නේ දේශපාලඥයෝ එපා කියලා. එතකොට මෙයාලා හිතනවා නම් මෙයාලා බලයට එන්න මේ ජනතාව මේ අර්බුදය උපයෝග කරගනි කියලා ඒක පව්. ඒ කියන්නේ දේශපාලන විදිය කියවීම වැරදි. මම කියන්නේ හැමෝම තරුණ දේශපාලඥයෝ මේ දේශපාලනඥයෝ එකතු වෙලා මේක නව වැඩපිළිවෙලක් හදන්න ඕනේ. නව දේශපාලන දැක්මක් හදන්න ඕනේ. ඒ දැක්මත් එක්ක ගිහිල්ලා මේ රට ගොඩ ගන්න ක්‍රමවේදය හදලා මිනිස්සුන්ට කියන්න ඕනේ. අපි මේ පක්ෂ වේද විදිහට මරා ගන්න නෙමෙයි. අපි මෙන්න මේ ක්‍රමවේදයත් එක්ක අපිට රට ගොඩ ගන්න පුළුවන් කියලා. ඒ ක්‍රමවේදයට නොගිහින් මෙහෙම හැමදාම මේ විදිහටම බලය මාරු කරලා කොයි කාට ආවත් මේකම තමයි වෙන්නේ. ඒක නිසා තමයි මුලින් ධම්ම කිව්වේ ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ. ඒක ජනතාවගේ විතරක් නෙමෙයි. දේශපාලඥයන්ගේ දේශපාලන පක්ෂවල ඒ හැමෝගෙම ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ. ඒ ආකල්පමය වෙනස ඇති කරන්න අපි මූලිකත්වය දක්වලා තියෙනවා කියලා අනිත් දේශපාලන පක්ෂවලටත් ආරාධනා කරලා බොහොම ස්තුතියි. හොඳයි. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ රට බාර ගන්න ඉන්න. මේ රටේ පාලනය බාර ගන්න ඉන්න. මේ රට හරි මගට ගෙනියන්න අනාගතය බාර ගන්න ඉන්න තරුණ ක්‍රියාකාරීන් තමයි අද තුලාව දේශපාලන සංවාදයේ මේ පැය දෙක අපත් සමග ඔබත් සමග ගත කළේ. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද අපි ස්වාධීන රූපවාහිනිය හැටියට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හැටියට නිරන්තරයෙන්ම තරුණයන් සමග යන මාධ්‍යයක් හැටියට තරුණයන්ගේ මාධ්‍යයක් ගොඩනගන්න තරුණයන්ගේ නාලිකාවක් හැටියට අපි තරුණ පරම්පරාවේ සිතුවිලි වලට නිරන්තරයෙන්ම ඉඩ දෙන්න සූදානමින් සිටිනවා. මේ මම මුලින්ම සඳහන් කරා වගේම මේ තුලාව සංවාද මණ්ඩපය තරුණයන්ට විවෘතයි. තරුණ අදහස් වලට විවෘතයි. ඒ වගේම ජනතාවගේ අදහස් වලටත් අපි තා ඉක්මනින්ම මේ තුලාව දේශපාලන සංවාදය විවෘත කරනවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද තුලාව දේශපාලන සංවාදයේ සමගින් එකතු වීම පිළිබඳව නීතිඥ එරන්ද වැලියන්ගේ ඔබතුමාට බෙහෙවින් ස්තුතිය අපත් සමග එකතු වීම පිළිබඳව එරංග ගුණසේකර බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අපත් සමග එකතු වීම පිළිබඳව ඒ වගේම සංජීව කරුණාරත්න බෙහෙවින් ස්තුතිය ඔබතුමාට අපත් සමග එකතු වීම පිළිබඳව හේමන්ත ශ්‍රීලාල් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපත් සමග එකතු වීම පිළිබඳව ප්‍රාර්ථනා කරනවා තරුණයන්ගේ අනාගතය ශක්තිමත් කරන්න මේ තරුණ ක්‍රියාකාරීන්ට මේ දේශපාලන භූමිකාව තුළ මේ පරිපාලන භූමිකාව තුළ මේ ඉදිරි ක්‍රියාදාමයන් තුළ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා. ඔබ සියලු දෙනාටම සුබ පතනවා අනාගතයේ රට හරි මගට ගෙනියන්න හරි මගට රට ඉදිරියට ගෙනිලා තරුණ පරම්පරාවට අනාගත පරම්පරාවට යහපත් රටක් ගොඩනගලා දෙන්න
ඒ ශක්තිය වාසනාව ලැබේවි කියලා. බෙහෙවින් ස්තුති අන්තර ඔබ සියලු දෙනාටම ලබන බ්‍රහස්පතින්දාත් රාත්‍රී 10:30ට යලි හමු වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.